හරි ඉතින් ඔයගොල්ලෝ දන්නවා මේ අපේ රෙකෝඩින් ක්ලාස් එක ජූලි මාසේ අන්තිම ක්ලාස් එක. හරිද? ඉතින් මේ ක්ලාස් එකේදී කරන්නේ මොනවද කියලා මම කලින් කිව්වා. අපි කලින් ක්ලාස් එකේදී ප්‍රශ්න 50ක් කතා කරන්නේ අපේ රැන්ඩම් ටෙස්ට් 2 එකේ ප්‍රශ්න 50ක් කතා කරා කලින් ක්ලාස් එකේදී. එතකොට ඉතුරු වුණා ප්‍රශ්න තව 20ක් විතර. ඒ 20යි. ඒ ප්‍රශ්න 20යි. පළවෙනි පාඩමේ අපි නවත්තපු තැනක් තියෙනවා. ඒ නවත්තපු තැන ඉඳන් තව චුට්ටක් ඉස්සරහට තමයි අපි කතා කරන්නේ මේ රෙකෝඩින් එකේදී. ඉතින් මේ රෙකෝඩින් එකත් ලයිව් ක්ලාස් එක වගේම කියලා හිතලා බලන්න පටන් ගත්ත වෙලාවේ ඉඳන් එක දිගට බලන් යන්න. එක අතකට ඕගොල්ලන්ට මේ රෙකෝඩින් එක බලන එක හොඳයි සිග්නල් ප්‍රශ්නෙත් තින්දා. හරිද? දැන් ගොඩක් අය හැමෝටම වගේ සිග්නල් ප්‍රශ්න තියෙනවනේ. ඉතින් ඒකත් එක්ක බලපුවම කොහොමත් ගොඩක් අය රෙකෝඩින්ස් වලින් කවර් කරගන්න. ඉතින් ඒකින්ද මේකත් ඔන්න දැන් ලැග් වෙන ඒවා, ස්ටක් වෙන ඒවා නම් මුකුත් නෑ. හොඳට ඕගොල්ලන්ට ක්ලාස් එකේ නම් බලා ගන්න පුළුවන් මේ විදියට. ඉතින් ඒ විදියට කරගෙන යමු. හරිද? හරි. අපිට වෙලාවත් මදි හින්දා මේ විදියට හැමදාම හැම සතියෙම නෝමල් ක්ලාස් එකට අමතරව රෙකෝඩින් එකකට. ඒතකොට සාමාන්‍ය මගේ අදහස් තියෙන්නේ ක්ලාස් 8කට වඩා මාසයකට ෂේප් එකේ කරගන්න. හරිද? අපි කරගෙන යමු. මම ඔයගොල්ලොත් මට අදහස් කියන්න යෝජනා දෙන්න. ඒ කියන්නේ වැඩි නම් කියන්නේ කියන්නේ ක්ලාස් කරනවා වැඩි නම් හරිය නිකන් ඔයගොල්ලන්ට වෙන සබ්ජෙක්ට් එකක් කරගන්න බැරි වෙන මට්ටමටම ක්ලාස් කරනවා වගේ නම් ඒකත් කියන්න මොකක් හරි ෂේප් එකක් දාගෙන බලමු. හරිද? හරි එහෙනම් අපි ප්‍රශ්න 51ට යනකම් මම හිතන්නේ අපි කතා කරා. ඔව් 51 52ත් අපි කතා කරන්නේ. හරි 53 ඉඳන් තමයි අද අපිට එන කතා කරන්න තියෙන්නේ. එහෙනම් අපි කතා කරගෙන යමු. හරිද? හරි. ඒතර ගන්න 52 දී අපි කතා කරා අන්තර්ජාලයෙන් හෝ ප්‍රාදේශීය ජාලයකින් දත්ත හා තොරතුරු ඉල්ලුම් කරන්න හඳුන්වන නම හා දත්ත හා තොරතුරු සපයන්න හඳුන්වන නම් පිළිවෙලින් ලියන්න කියන එක අපි කතා කරන්නේ. ඔයගොල්ලන්ට මතක ඇති. දත්ත ලබා දෙන්නේ කවුද? දත්ත ලබා දෙන්නේ සේවා දායක. දත්ත ලබා දෙන්නේ කියන්නේ දෙනවා. දායකයා. හරි දෙනවා දායකයා. තේරෙනවද? සේවා දායක සර්ව පරිගණකය. එතකොට දත්තේ ලබා ගන්නේ සේවා ලාභියා. වචනෙම තියෙනවනේ. දත්තේ ලබා ගන්නේ සේවා ලාභියා. ක්ලයන්ට් කියලා අපි ඉංග්‍රීසියෙන් කියනවා. හරිද? ඉතින් මේ නම් දෙක තමයි ඕකට ඇඩ් වෙන්න ඕනේ. හරිද? හරි එහෙනම් ගන්න 53 වෙනි ප්‍රශ්නේ ඉඳන් ගන්න ඕගොල්ලන්ගේ උත්තර පත්‍ර ටික ළඟට ගන්න. ඕගොල්ලෝ ඊ උත්තර මාක් කරගන්න. හරි නම් හරියට දාගන්න. වැරදි නම් වැරදි දාගෙන රතු පැණි ලියා ගන්න මොකක්ද හරි උත්තරේ කියලා. තේරුණාද? හරි. 53 වෙනි ප්‍රශ්නේ බලන්න. පරිගණක ජාල භූමියේ පිහිටීම හා අවශ්‍යතාවය අනුව වර්ග කළ හැකි ආකාර මොනවද කියලා අහලා තියෙනවා. හරිද? දැන් පරිගණක ජාල මොනවද? ජාල කියන්නේ මොනවද කියලා ඔයගොල්ලෝ දන්නවනේ. පරිගණක එකිනෙකට කනෙක්ට් කරලා තියෙන මේ ජාලනේ පරිගණක ජාල කියලා කියන්නේ. හරිද? එතකොට මේ පරිගණක ජාල ගත්තම භූමියේ පිහිටීම අනුව වර්ග කරලා තියෙනවා කියලා අපි ඉගෙන ගත්තා. භූමිය කොහොමද කියන්නේ භූමිය කොච්චර කිලෝමීටර් ප්‍රමාණයක පැතිරිලා ගිහිල්ලා තියෙනවද? ඒ කියන්නේ එක ප්‍රදේශයකද මුළු රටේමද මුළු ලෝකෙමද කියලා භූමියේ පිහිටීම අනුව අපි ජාල වර්ග තුනකට වර්ග කරා. ඔයගොල්ලන්ට මතකයි නේ? හරි. එතකොට බලන්න පරිගණක ජාල භූමිය පිහිටීම අවශ්‍යතාවය අනුව වර්ග කරාට පස්සේ අපිට හම්බුණා පළවෙනිම ආකාරය මොකද්ද? අපිට හම්බුණා ලෑන් කියලා එකක්. ඔයගොල්ලන්ට මතකද? පළවෙනිටම අපි හම්බුණා ලෑන් කියලා එකක්. හරි. පළවෙනියටම අපිට හම්බුණා ලෑන් කියලා එකක්. ඔයගොල්ලන්ට මතකයි නේ? දෙවෙනියට අපිට හම්බුණා දෙවෙනියට අපිට හම්බුණා මෑන් එක නේ. දෙවෙනියට අපිට මෑන් එක හම්බුණා. අන්තිමට වෑන් එක හම්බුණා. හරිද? ලෑන් වෑන් මෑන්. ඔය විදිහට තියෙන්නේ නේ. ඔයගොල්ලන්ට මතකයි. ලෑන් තියෙනවා, වෑන් තියෙනවා, මෑන් තියෙනවා. හරිද? හරි. හරි. එතකොට ලෑන් කිව්වේ මොකද්ද? ලෑන් කිව්වේ local area network. නේ අපි සිංහලෙන් කියනවා ස්ථානීය ප්‍රදේශ ජාල. එතකොට මේ ලෑන් කියන එක ගත්තම ඔව් හරි ඒ විතර ප්‍රශ්න දිහලා තියෙනවා. හරිද? දැන් මම උත්තරය විතරක් කියන LAN MAN WAN local area network metropolitan area network wide area network. හරිද? ඒතකොට LAN එක කියන්නේ ඔයගලන්ට මතක ඇති පොඩිම එක. MAN කියන්නේ ඊට වඩා ටිකක් ලොකුයි. WAN එක ඊටත් වඩා ලොකුයි. උදාහරණ විදිහට මම කිව්වේ මොකද්ද? LAN එකට මම කිව්වා මේ බැංකුවක් අපි ගමු. බැංකුවක් ගමු කිව්වනේ. බැංකුවක් ගමු කිව්වා. ඒතකොට බැංකුවක තමයි මේ නුවර තියෙන ශාඛාවේ, කියන්නේ නුවර තියෙන ශාඛාවේ ඒ බිල්ඩින් එක ඇතුලේ තියෙන කම්පියුටර්ස් ටික නෙට්වර්ක් කරන්න අපිට LAN එකක් ඇති. තේරෙනවද? ඒ කියන්නේ පළවෙනි එක. ඒතකොට මුළු රටේම තියෙන බ්‍රාන්චස් ටික එකට ගත්තම මුළු රටක්ම වගේ කනෙක්ට් කරන්න යනවා අපිට මෑන් එකකට වගේ යන්න වෙනවා. තේරුණාද? ඊට පස්සේ මුළු ලෝකෙම අල්ල ගන්නවා නම් මුළු ලෝකේ වටේම ජාලය සෙට් කර ගන්නවා නම් අපිට අනිවාර්යයෙන්ම වෑන් එකකට යන්න වෙනවා. නේ? ওই විදිහට අපි කතා කරා. ඔයගලන්ට මතක ඇති. හරිද? මතක් කරගන්න. හරි. ඒතකොට බලන්න 54 වෙනි ප්‍රශ්නේ දාලා තිනවා. ඔබගේ පාසලේ පරිගණක ජාලගත කිරීමට වඩා සුදුසු ජාල වර්ගය මොකක්ද? ඉතින් හරිම ලේසියිනේ. හරිම ලේසි. ඕගොල්ලන්ගේ පාසල ගත්තම තනි ගොඩනැගිල්ලන්නේ. නේ මුළු රට වටේමත් ගිහිල්ලා නැහැ නේ. රට වටේම පාසලේ එක කොටසක් එක තැනක එක කොටසක් එහෙම නැහැනේ. එක තැනක එක බිල්ඩින් එක තමයි පාසල තියෙන්නේ නේ. ඒතර ලෝකෙ වටේ සෙට් වෙන්නේ නැහැ. ඒතර පාසලට අනිවාර්යයෙන්ම පාසලේ තියෙන පරිගණක ටික ජාලගත කරනවා නම් සුදුසුම මොකද්ද? සුදුසුම LAN එක. නේ local area network ස්ථානීය ප්‍රදේශ ජාලය තමයි සුදුසුම. ඊට යට ප්‍රශ්නේ බලන්න ඔබ එලෙස නම් කරන ලද ජාල වර්ගයෙන් පරිගණක ජාලගත කළ හැකි උපරිම දුර පරාසය කොපමණද කියලා අහනවා. ඉතින් ඒක වැදගත් පොයින්ට් එකක්. මොකද දැන් LAN එකක් අපි ගන්න හේතුවක් තියෙන්න ඕනේ නේ.
දැන් පාසල ඇතුලේ තියෙන පරිගණක ටික ජාලගත කරන්න LAN එකක් ගන්න හේතුවක් තියෙන්න ඕනේ. හේතුව තමයි මේ LAN කියන ජාල වර්ගයේ නේ එහෙම නැත්නම් local area network එකකදී එහෙම නැත්නම් ස්ථානීය ප්‍රදේශ ජාලයකදී ඒ ආවරණය වෙන පරාසය කිලෝමීටර් 16යි. එහෙම නැත්නම් 16ට අඩුයි. තේරුණාද? කිලෝමීටර් 16ක් හරි 16ට අඩු පරාසය තමයි ආවරණය වෙන්නේ LAN කියන එකකින්. ඉතින් සාමාන්‍යයෙන් අපි දන්නවා පාසලක් ගත්තම කිලෝමීටර් 16කට වඩා අනිවාර්යයෙන්ම අඩුයි. ඒ භූමි ප්‍රමාණය ගත්තම සාමාන්‍යයෙන් කිලෝමීටර් 16කට වඩා අඩුයි නේ. කිලෝමීටර් 16ක් හෝ 16ට වඩා අඩු ප්‍රමාණයක් නම් ඒ කියන්නේ භූමි ප්‍රමාණය ගත්තම කිලෝමීටර් 16ක් හරි ඊට වඩා අඩුයි නම් අපිට LAN එකේ වැඩේ කොට දාගන්න පුළුවන්. තේරුණාද? ඒකේතකොට මේ ප්‍රශ්නේ උත්තරේ එන්න ඕනේ කිලෝමීටර් 16ක්. අපි ඉගෙන ගත්තනේ ඔබ ලෙස නම් කරන ලද ජාල වර්ගයෙන් පරිගණක ජාලගත කළ හැකි උපරිම දුර කිලෝමීටර් 16යි. හරිද? කිලෝමීටර් 16යි. ඔන්න ඊළඟ ප්‍රශ්න බලන්න. ලංකාව පුරා ශාඛා විහිදී ඇති ව්‍යාපාරයකට ඔන්න ලංකාව පුරා ශාඛා විහිදලා තියෙනවලු. ඒ වගේ ව්‍යාපාරයක එම සියලු ශාඛා ජාලගත කිරීමට වඩා සුදුසු පරිගණක ජාල වර්ගය කුමක්ද කියලා අහලා තියෙනවා. නේ? ඉතින් දැන් එතනදී බලන්න මුළු රටේම ශාඛා සෙට් එක විහිදලා තියෙනවා. එහෙනම් මුළු රටේම නේ. මුළු රටේම කියන්නේ විශාල භූමිය ප්‍රමාණයක්. අන්න ඉතින් ඒ වගේ වෙලාවට මම කිව්වා මොකද්ද අපි පාවිච්චි කරන්න ඕන LAN අපි පාවිච්චි කරන්න ඕන ජාල වර්ගය තමයි MAN කියන එක නේ. මෙට්‍රොපොලිටන් ඒරියා නෙට්වර්ක්. ඔයගොල්ලන්ට මතක නැත්නම් මම චුට්ටක් ලියන්නම්. මේ වගේ තේරුම් ටික. හරි මේ බෑ. LAN කිව්වේ මොකද්ද? LAN කිව්වේ local පේන්නේ නැද්ද? හරි මේදී LAN කිව්වේ මොකද්ද? LAN කිව්වේ local area network නේ. අපි LAN කියලා කිව්වේ local area network. අකුරු බලා ගන්න මතක කරගන්න. local area network. හරිද? එතකොට අපි MAN කිව්වේ මොකටද? MAN කිව්වේ metropolitan area network නේ. එතකොට WAN කිව්වේ මොකද්ද? wide area network. හරිද? ඔන්න ඔය විදිහට අපි ගත්තේ නේ. ඔන්න ඔය විදිහට තමයි අපි මේ වගේ නම් ටික ගත්තේ නේ. local area network, metropolitan area network, wide area network. හරිද? ඕවා තමයි මේ වගේ තේරුම් ටික. හරිද? LAN එතකොට මෙතන MAN මෙතන WAN. දැන් කාට හරි අමතක නම් ඔය ලියන පේපරේම ඔහොමම නෝට් එකක් දාගත්තත් කමක් නැහැ මේ ටිකේ. ඒක තමන්ගේ කැමැත්ත, තමන්ගේ නෝට් එක තමන්ගේ කැමැත්ත, තමන් කැමති විදිහට හදාගන්න තමයි ඕනේ. හරිද? මෙන්න මේ කොටස තමයි එතකොට මේ මෙතනදී අපි කතා කරන්නේ ජාල වර්ග හැටියට භූමි ප්‍රදේශය හෝ එහෙම භූමි ප්‍රදේශය නැත්නම් අවශ්‍යතාවය. අපිට තියෙන අවශ්‍යතාවය මොකක්ද කියලා බලලා අපි ජාලගත කරනවා නම් වර්ග තුනකට බෙදලා මේ විදිහට ජාලගත කරන්න පුළුවන් LAN MAN WAN කියලා. එතකොට එක එක අවශ්‍යතාවයටයි එක එක භූමි ප්‍රමාණයටයි මේකේ ගැලපෙන ඒවා වෙනස්. නේ? හරි. එතකොට ඔන්නව තමයි අකුරු. හරිද? මෙට්‍රොපොලිටන් ඒරියා නෙට්වර්ක්. හරි. එතකොට බලන්න හරිනේ. කිලෝමීටර් 16යි. එතකොට ලංකාව පුරා ශාඛා වීදිලා තියෙන හින්දා අපිට මුළු ලංකාවම කනෙක්ට් කරන්න වෙනවා, මුළු ලංකාවම ආවරණය කරගන්න වෙනවා. ඒ හින්දා අපිට අනිවාර්යයෙන්ම යන්න වෙන්නේ MAN එකට, මෙට්‍රොපොලිටන් ඒරියා නෙට්වර්ක් එකට තමයි යන්න වෙන්නේ. ඊට පස්සේ ප්‍රශ්න බලන්නකෝ. අන්තර්ජාලය ඇත්තන්නේ කුමන ජාල වර්ගයකටද? ඉතින් හරිම ලේසි. අන්තර්ජාලය කියන්නේ ඔයගොල්ලෝ දන්නවා මම කලින් දවසක කියලා තියෙනවා. අන්තර්ජාලය කියන්නේ මේ පොඩි ප්‍රදේශවල එකතු වෙලා, පොඩි ජාල එකතු වෙලා, රටවල තියෙන ජාල එකතු වෙලා, මේ හැම ජාලයක්ම එකතු වෙලා හැදුන සම්පූර්ණ තනි ලොකු ජාලයනේ අන්තර්ජාලය කියලා කියන්නේ. සරලම අදහස ඒකනේ. ඉතින් ඒකෙන්ම තේරෙනවා මුළු ලෝකෙම අල්ලන්න ඕනේ අපි. ලෝකෙම අල්ලන්න නම් අනිවාර්යයෙන්ම WAN එකක් තමයි තියෙන්න ඕනේ, wide area network එකක්. ඉතින් ওই ප්‍රශ්නේම අනිත් පැත්තට අහන්නත් පුළුවන්. මෙතන network D කියලා ගහලා තියෙනවා. හරි. ඕකම අනිත් පැත්තට අහන්නත් පුළුවන්. මොකද්ද? අන්තර්ජාලයේ අයිති වෙන්නේ කුමන ජාල වර්ගයකටද කියලා අහන්න පුළුවන්. එතකොට මේක WAN එකක්. wide area network එකක්. තේරුණාද? wide area network එකට තමයි අන්තර්ජාලයේ අයිති වෙන්නේ. එතකොට හරි. එතකොට බලන්න ඊළඟ ප්‍රශ්නේ මම මේ ටික දැන්නම ගන්නම්. හරි බලන්න ඊළඟ ප්‍රශ්නේ. ජාල ස්ථල විද්‍යාව යනු කුමක්දයි කෙටියෙන් හඳුන්වන්නලු. ජාල ස්ථල විද්‍යාව යනු කුමක්දයි කෙටියෙන් හඳුන්වන්නලු. හරිම ලේසි. ජාල ස්ථල විද්‍යාව කිව්වේ මොකද්ද? ජාල ස්ථල විද්‍යාව කිව්වේ පරිගණක ජාලගත කරද්දී නේ, පරිගණක ජාලගත කරද්දී ඒ සම්බන්ධතාවයේ සැලසුම් කිරීම. එහෙම නැත්නම් මේ පරිගණක සම්බන්ධ කරන්නේ කොහොමද කියන එක තමයි පරිගණක ජාල ස්ථල විද්‍යාව කියලා කියන්නේ. තේරුණාද? පරිගණක ජාල අපි දැන් පරිගණක එකට කනෙක්ට් කරලා ජාලයක් හදද්දී හරිද? එහෙම නැත්නම් කිව්වොත් පරිගණක ජාල නිර්මාණයේදී එම පරිගණකවල සැකැස්මනේ එහෙම නැත්නම් එම පරිගණක සම්බන්ධන ආකාරය සැලසුම් කිරීම තමයි ජාලස්ථල විද්‍යාව කියලා කියන්නේ නේ. ජාලස්ථල විද්‍යාවට අපි පහක් ඉගෙන ගත්තා. ඒ කියන්නේ සම්බන්ධ කරන්න පුළුවන් ආකාර පහක් ගැන අපි ඉගෙන ගත්තා. අපි බලමු. මේ තියෙන ජාලස්ථල විද්‍යාව ආකාර පහ මොකක්ද කියලා තමයි ඊළඟ ප්‍රශ්නෙන් අහන්නේ. මොනවද? හරි මුලින්ම අපිට හම්බුන ඔයගලන්ට මතකයි ස්ටාර් ටොපොලොජි එක නේ. තරුවක් වගේ තියෙන්නේ. හරි මම මෙතනම ගන්නවා. මේ ඔයගලන්ට මතකයි මේ විදියට මේ තරුවක් වගේ මතකද? මේ මෙතන හබ් එකක් තිබ්බා. මැද හබ් එකක් හරි ස්විච් එකක් හරි තිබ්බා.
ඕකට මේ වටෙන් මෙන්න විදිහට පරිගණක ටික කනෙක්ට් වෙලා තිබ්බනේ. මතක ඇති ඔයගලන්ට. ඔන්න ඔය විදිහට තරුවක් වගේ නේ නිකන් හරියට. තරුවක් වගේ නේද ඉන්නේ. මේ හැම කම්පියුටරයක්ම එකතු වෙලා මැදට සෙට් වෙනවා. මෙතන එක්ක ස්විච් එකක් වෙන්න පුළුවන්. මේකේ ස්විච් එකක් වෙන්නත් පුළුවන්, හබ් එකක් වෙන්නත් පුළුවන්. අවශ්‍යතාවය අනුව වෙනස් වෙනවා නේ. ස්විච් හබ් ගැන වෙනස අපි ඉගෙන අරන් තියෙනවානේ. හරිද? ස්විච් එකක් වෙන්න පුළුවන්, හබ් එකක් වෙන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. ඒක අවශ්‍යතාවය අනුව වෙනස් වෙනවා. හරිද? ඉතින් ඔය වගේ ටොපොලොජි එක ගැන පිළිගන්න ගත්තා නේ. ස්ටාර් ටොපොලොජි කියලා එකක්. ඊට පස්සේ අපිට හම්බුණා මොකද්ද? බස් ටොපොලොජි එක මම හිතන්නේ නේ. ඊට පස්සේ අපි කතා කරේ බස් ටොපොලොජි එක. මේ විදිහට මේ ප්‍රධාන කේබල් එකක් තිබ්බා බෑක්බෝන් කියලා මතක ඇති. බෑක්බෝන් කොඳුනාරටිට කියන බෑක්බෝන් කියලානේ. ඉතින් ඒ වගේ මේකට බෑක්බෝන් කියලා අපි කිව්වා. ඊට පස්සේ ඒක මෙහෙම තව තව අනින අතුරු ඒව ගහලා කම්පියුටර්ස් ටික පාඩුවේ ගහලා තිබ්බා නේ මෙහෙම. නේ. ඕකනේ බස් ටොපොලොජි කියලා අපි කතා කරේ සල්ලොම්. කම්පියුටර්ස් ටික ඔය විදිහට ගහලා තිබ්බා පාඩුවේ. හරිද? හරි. ඊට පස්සේ අපි කතා කරා මොකද්ද අපි ඊට පස්සේ කතා කරේ? අපිට ඊට සම්බන්ධ රින්ග් ටොපොලොජි එක නේ. රින්ග් ටොපොලොජි එක. ඒතකොට රින්ග් ටොපොලොජි එකෙත් මොකද උනේ? රින්ග් ටොපොලොජි එකේ දුනේ ඒක රවුමට තමයි වැඩි සිද්ධුනේ නේ. රවුමට තමයි මෙහෙම තිබ්බේ. ඒතකොට රවුමට තියදී මේ විදිහට කම්පියුටර්ස් ටික ඔහම තිබ්බ රවුමට නේ. ඒතකොට මේ කම්පියුටර්ස් අතර දත්ත ගමන් කරේ මොන දිශාවටද? ඊළඟ ප්‍රශ්නේකදී අහලා තියෙනවා. ඒතකොට අපි කතා කරමු. නෑ දැන් මම කතා කරමු නේ. කොහමද? දත්ත ගමන් කරේ හැම වෙලාවෙම ඔල්ලෝසුවේ කටු තියෙන පැත්තට. එහෙම නැත්නම් දක්ෂිණාවර්තව නේ. දක්ෂිණාවර්තව තමයි රින්ග් ටොපොලොජි එක දත්ත ගමන් කිරීම සිද්ධ වෙන්නේ. මේ විදිහට දක්ෂිණාවර්තව තමයි දත්ත ගමන් කිරීම සිද්ධ වෙන්නේ රින්ග් ටොපොලොජි එක නේ. ඒතර මේ වගේ අවාසි තිබ්බා වාසි තිබ්බා ඔය වගේ ගොඩක් දේවල් තිබ්බා. ඉතින් අවාසියක් විතර ගත්තොත් ඕගොල්ලන්ට මතක ඇති මේ බැරි වෙලාවත් මෙතන කේබල් එක ඩැමේජ් වුණොත් මොකද වෙන්නේ? ඔක්කොට මේක බලපානවා නේ. ඔය වගේ එක එක පොඩි පොඩි කේස් තිබ්බා. හරිද? හරි. එතකොට හරි රින්ග් ටොපොලොජි ගැන අපි ඉගෙන ගත්තා. ඊට පස්සේ අපි කතා කරා ට්‍රී ටොපොලොජි ගැන නේ. ඊට පස්සේ අපි ට්‍රී ටොපොලොජි ගැන කතා කරා. හරි. එතකොට මොකද්ද ට්‍රී ටොපොලොජි නේ? ඔව් ට්‍රී ටොපොලොජි ගැන අපි කතා කරා. ට්‍රී ටොපොලොජි කිව්වේ මොකද උනේ? මෙහෙම තිබ්බා. එතකොට අපි ඉස්සරහට කතා කරමු. මේ ප්‍රශ්න වලදී මම අහලා තියෙනවානේ. හරිද? මෙහෙම තිබ්බා. ඒවා යටතේ තව පොඩි පොඩි ස්ටාර් ඒවා තිබ්බනේ. මේ විදිහට හබ්ස් ගහලා නේ. හරි අපි ඉස්සරහ කතා කරමු. ඊට පස්සේ ට්‍රී ටොපොලොජි නේ. ඒක තමයි ට්‍රී ටොපොලොජි. ඊට පස්සේ අපිට හම්බුණා අන්තිමේට මෙෂ් ටොපොලොජි එක. අර අමාරුයි නේ. අර අපි තරුවක් ඇඳලා වැඩේ කොට දාගත්තේ මතකද? තරුවක් ඇඳලා මේ විදිහට කනෙක්ට් කරලා වැඩේ කොට දාගත්තේ. ඔන්න ඔක තමයි ඊට පස්සේ අපිට අන්තිමේට හම්බුනේ නේ. හරි. ඒතර මොනවද මේකට උත්තරේ වෙන්නේ? උත්තරේ වෙන්නේ මෙන්න මේ ටික. ලියාගන්න බැරිුණ කෙනෙක් ඉන්නවනම් ලියාගන්න. ස්ටාර් ටොපොලොජි සිංහලෙන් කියන එක කරදරයි නේ. තරු ආකාරයේ ජාලස්තල විද්‍යාව. එහෙමද කොහොමද කියන්නේ? හරිද? එතකොට බස් ටොපොලොජි එකද බස් ආකාරය එහෙම ඕනේ නැහැ. මේ මම ඔයගොල්ලන්ට හැම වෙලෙම කියලා දිනවනේ. ඔයගොල්ලෝ සිංහල මීඩියම් වුණාට මේ ඉංග්‍රීසි වචනේ පාවිච්චි කරලා කිසි අවුලක් නැහැ. වැරද්දක් නැහැ. හරිද? කෙලින්ම උත්තරේ ලියදී ස්ටාර් ටොපොලොජි බස් ටොපොලොජි කියලා ලියලා දාන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. හරිද? බස් ටොපොලොජි එකේ තියෙනවා. ඊට පස්සේ අපිට හම්බුණා රින්ග් ටොපොලොජි එකේ තියෙනවා. රින්ග් ටොපොලොජි එකේ තියෙනවා. ටොපොලොජි එකේ තියෙනවා. ඊට පස්සේ මොකද්ද ට්‍රී ටොපොලොජි එක නේ. ට්‍රී ටොපොලොජි එකේ තියෙනවා. අන්තිමේදී මෙෂ් එක නේ. මෙෂ් ටොපොලොජි එක තියෙනවා. හරිද? ඔන්න ඔය ටික තමයි උත්තර විදියට එන්න ඕනේ. හරිද? හරි. එහෙනම් වීඩියෝ එක පෝස්ට් කරලා ලියා ගන්න බැරි කෙනෙක් ඔය ටික ලියා ගන්න. හරි. එතකොට බලන්න ජාලස්තර විද්‍යා ආකාර පහ කියන එකට උත්තරේ තමයි අපි කිව්වේ. හරිද? එතකොට මේ බලන්න නාභිය හෝ ස්විචය කේන්ද්‍රගත කරමින් නිර්මාණය වෙන ජාලස්තර විද්‍යාව කුමක්ද? නේ හරි ලේසි නේ. මම කියලා තියෙනවා දැන් පරිගණක ජාලගත කරලා දීදී පරිගණක සෙට් එකම නේ ඒ තියෙන පරිගණක සෙට් එකම ගෙනල්ලා මැදට කනෙක්ට් කරනවා නම් ඒකනේ කියලා තියෙන්නේ කේන්ද්‍රගත වෙන සීන් එක කියලා තියෙන්නේ ඒකනේ. හරිද? මැදට කනෙක්ට් කරලා මෙහෙම මැදට ඔක්කොම අරගෙන ඒ ඔක්කොම කනෙක්ට් කරලා තියෙන්නේ ස්විච් එකකට හරි හබ් එකකට හරි නම් එහෙම නෙවෙයි කියන්නේ. ඒ ඔක්කොම කනෙක්ට් කරලා තියෙන්නේ මෙන්න මේ මැද තියෙන ස්විච් එකකට හරි හබ් එකකට හරි නම් මොකද්ද ජාලස්තල විද්‍යාව කියලා තමයි යන්නේ. ඉතින් මොකද්ද මේ? මේක තමයි ස්ටාර් ටොපොලොජි එක නේ. දැක්ක ගමන් තේරෙනවා නිකන් ස්ටාර් එකක් වගේ ඉන්නේ. ස්ටාර් ටොපොලොජි කියලා අපි කතා කරේ ඕකට නේ. අපි ඕගොල්ලෝ ටොපොලොජි ගැන කතා කරලා රෙකෝඩින් එක බලන්න ඇති කියලා බැලුවා නේ ඕගොල්ලෝ. කලින් එකනේ බලලා තියෙන්නේ ඕගොල්ලෝ ඔක්කොම. හරිද? ඉතින් ඒක තමයි ස්ටාර් ටොපොලොජි කියන්නේ. බැරි වෙලාවත් කවුරු හරි බලලා නැත්තම් අනිවාර්යෙන් බලන්න. ඕගලන්ට රෙකෝඩින්ග්ස් මේ තාම බලන්න පුළුවන්. හරිද? තාම බලන්න පුළුවන් මම අයින් කළා නැහැ. ඕගලන්ගේ අර දුන්න ඊමේල් එකකින් ගිහලා බලන්න පුළුවන් ඕගලන්ට විතරයි. හරිද? හරි. ඒතර ඉල්ල පොයින්ට් විතරයි මම හිතන්නේ. දැන් ඕගලන්ගේ මම අන්තිමේට දාපු රෙකෝඩින් එක නම් මම හිතන්නේ ඕගලන්ගේ හැම ඊමේල් එකක්ම ඇඩ් කරා හැමෝටම තනින් තන මිස්සුනේ හින්දා. එහෙම බැරි වෙලාවත් ඕගලන්ට මොකක් හරි මිස්සුණු දවසක් තියෙනවා නම් මට අගල මෙසේජ් එකක් දාලා ඉල්ලන්න. හරිද? මට ඕගලන්ගේ ඊමේල් එක ඇඩ් කරන්න විතරයි තියෙන්නේ. රෙකෝඩින්ග්ස් ටික මම ඩිලීට් කරලා නැහැ. හරිද? හරි. ඒතර බලන්න මේ නාභිය හෝ ස්විච් එක කේන්ද්‍රගත කරමින් නිර්මාණය වෙන ජාලස්තල විද්‍යාව මොකද්ද? හරි ලේසි ස්ටාර් ටොපොලොජි එක. ඊට පස්සේ බස් එක ආකාරයට ජාලගත කිරීමේ එක් අවාසියක් ලියන්න ඕන. බස් එක ආකාරයට ජාලගත කිරීමේ එක් අවාසියක් ලියන්න ඕන. එහෙනම් ඔයා දැනන් ඉන්න ඕනේ බස් ටොපොලොජි කියන්නේ මොකක්ද කියලා නේ. ඔය බස් එක ආකාරයේ ජාලගත කිරීම කියන්නේ බස් ටොපොලොජි එකනේ නේ. ඒතකොට බලන්න බස් ටොපොලොජි කියලා අපි කතා කරේ මොකද්ද? මේ විදිහට මේ බෑක්බෝන් එක තියෙනවා. බෑක්බෝන් එකට ඔහම කේබල්ස් ටිකක් ගහලා තියෙනවා නේ. බෑක්බෝන් එකට ඔහම කේබල්ස් ටිකක් ගහලා තියෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒකට කම්පියුටර්ස් ටික ගහලා තියෙනවා. ඉතින් මේකේ අවාසියක් කියන්නකො මට. මොකද්ද මේකේ තියෙන අවාසිය මොකද්ද? හරිම ලේසි.
මේ බෑක්බෝන් එකට අපි කියවනේ කොඳුනාරිට වගේ මේ බෑක්බෝන් එක. ඒ තරම් වැදගත්ද? අපේ ඇඟේ කොඳුනාරිට මොකක් හරි සිද්ධ වුණොත් අපිට ඉඳ ගන්න, ඇවිදින්න, හිට ගන්න ඔය මොකක්වත් හරියට කරගන්න බැරුව වෙනවා. ඒ වගේම තමයි මේකේ බෑක්බෝන් එකට මොකක් හරි හානියක් වුණොත්, මොකක් හරි බෑක්බෝන් එකට හානියක් වුණොත් ඒක මේ හැම කම්පියුටර් එකකටම බලපානවා නේද? මොකද මේ බෑක්බෝන් එක හරහා තමයි හැම කම්පියුටරෙම කනෙක්ට් වෙලා තියෙන්නේ. තේරුණාද? ඉතින් ඕක තමයි ලොකුම අවාසිය. බෑක්බෝන් එකට මොකක් හරි හානියක් සිද්ධ වුණොත් ඒක ජාලයේ තියෙන සීලුම් පරිගණක වලට බලපාන එක තමයි මේකේ තියෙන අවාසිය. තේරුණාද? හරි. ඊට පස්සේ බලන්න හරි දැන් මේ මම දෙන්නේ ඔයගලන්ට අදහස. ඕගොල්ලෝ තමයි ඒක ඕගොල්ලන්ගේ වචනෙන් ලියා ගන්න ඕනේ. තේරුණාද? ඕගොල්ලන්ගේ වචනෙන් ලියා ගන්න ඕනේ මේ ලිඛිත භාෂාවෙන් පේපරේ ලියනා වගේ ඕගොල්ලන්ගේ වචනෙන් ලියා ගන්න. කවදාවත් කටපාඩම් කරන්න හුරු වෙන්න එපා. කටපාඩම් කරන්න හුරු වෙන්න එපා. අදහස ඔලුවට දාගන්න, අදහස ඔලුවට දාගෙන ඕගොල්ලන්ගේ හිතේ තියෙන වචන වලින් ලස්සනට කලපලා ලියන්න තමයි තියෙන්නේ. හරිද? ඒතකොට පාඩම් කරනවා කියන එක මහ ලොකු දෙයක් නෙමෙයි. ඕනම සබ්ජෙක්ට් එකකට එහෙමයි. හරිද? හරි. ඊළඟ ප්‍රශ්න බලන්න. එක් ජාල වෙන වෙන වශයෙන් පාලනය කිරීමට අවශ්‍ය නම් ඔබ තෝරා ගන්න ජාලස්තර විද්‍යාව කුමක්ද? හරිද? ප්‍රශ්න ඊටු ටික අපි පස්සේ බලමුකෝ. දැන් එක් ජාල වෙන වෙන වශයෙන් පාවිච්චි කරන්න ඕන නම් යොදා ගන්නා ජාලස්තර විද්‍යාව මොකක්ද කියලා නේ අහන්නේ. ඒ කියන්නේ සරලම මේ මෙයාට ඕනේ ජාල 4-5ක් අරගෙන නේ මේ ජාල ඒ කියන්නේ වෙන වෙන පොඩි පොඩි ජාල 4-5ක් අරගෙන ඒ ජාල 4-5 වෙන වෙන වශයෙන් වෙන් කරන්න තමයි මෙයාට ඕනේ. මේ ප්‍රශ්නේ අහන කෙනාට ඕනේ. කියන්නේ මට ඕනේ එහෙමයි. හරිද? මට ඕනේ එහෙමයි. මට කරන්න ඕනේ මොකද්ද? ජාල 4-5ක් වෙන වෙන වශයෙන් අරගෙන ඒව වෙන වෙන වශයෙන් පාලනය කරන්න පුළුවන් වෙන්න ඕනේ මට. ඒ කියන්නේ එක ජාලයක් වෙනම පාලනය කරන්න පුළුවන් වෙන්න ඕනේ. තව ජාලයක් වෙනම පාලනය කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඔය කේස් එක නෙවෙයි මම කියන්නේ. ඉතින් ඕකට කෙලින්ම අපිට ගන්න පුළුවන් නේද ට්‍රී ටොපොලොජි එකක්. මොකද අර දැන් මම මේ කියන ජාල පහත් එකට කනෙක්ට් වෙලා තියෙන්නත් ඕනේ. තනි ජාලයක් විදියට. හරිද? ඒ කියන්නේ මෙහෙමයි. ට්‍රී ටොපොලොජි එකේ වෙන්නේ මොකද්ද? ඔන්න විදියට බෑක්බෝන් එක වගේ නිකන් අර මේ ගහේ කඳ නේ. ගහේ කඳ ඔහොම තියෙනවා. ඊට පස්සේ මේ විදියට අතු බෙදිලා තියෙනවා. නේ? අතු බෙදිලා තියෙනවා. ඔය අතිවලුනුත් කෙලින්ම කම්පියුටර් සෙට් වෙන්නේ නැහැ. කෙලින්ම කම්පියුටර් සෙට් වෙන්නේ නැහැ. මොකද සෙට් වෙන්නේ? ස්විච් හරි හබ් හරි සෙට් වෙන්නේ. ස්විච් හරි හබ් හරි සෙට් වෙලා ඒ ස්විච් හබ් හරහා තමයි තව කම්පියුටර් සෙට් වෙන්නේ. නේ? ඒවල අයිඩියා එකක් එන්නේ මොකද්ද මේ වෙන්න යන්නේ කියලා. මොකද්ද මේ කේස් එක කියලා අයිඩියා එකක් එන්නේ. නැත්ති. හරිද? මේක නොතන්දි වෙන්නේ සල්ලෝ. හරිද? මේ විදිහට මේ ස්විච් එක හරහා තමයි කම්පියුටර්ස් ටික සෙට් වෙන්නේ. හරිද? එතන මේ ස්විච් එක හරහා තමයි කම්පියුටර්ස් ටික සෙට් වෙන්නේ. හරිද? මම කම්පියුටර්ස් ටික නිකන් මෙහෙම අදින්නම් රතු පාටට. හරිද? මෙතන තනි කම්පියුටර් එකකුත් තියෙන්න පුළුවන්. ඉතින් ඒ අවුලක් නැහැ. හරිද? කම්පියුටර් වෙන්න පුළුවන්, printers වෙන්න පුළුවන්, කොහොම හරි network නේ. හරිද? මේ කම්පියුටර්ස් හරිද? දැන් බලන්න මෙතනදී මොකක්ද වෙලා තියෙන්නේ? මෙතන මේ ලොකු ජාල තුනක් වෙන වෙන වශයෙන් තියනා නේද? මේ බලන්න. මේ ජාල තුනක් වෙන වෙන වශයෙන් තියනවා. මට ඒවා වෙන වෙන වශයෙන් පාලනය කරන්න පුළුවන්. දැන් මේ ජාලය බලන්න ඕගොල්ලෝ හොඳට බලන්න. හොඳට බලන්න. මේ ජාලය මම පොඩ්ඩක් ගත්තොත් මේ ජාලය මොකද්ද? මේ ජාලය කෙලින්ම ස්ටාර්ටපොලොජි ගන්න නේද? ඇයි ඒ ජාලේ තියෙන ඒ කොටස විතරක් ගත්තම. හරිද? ඒ ජාලේ තියෙන හැම කම්පියුටරෙම මැදට ඇවිල්ලා කියන්නේ කේන්ද්‍රගත වෙලා තියෙන්නේ මොකටද? ස්විච් එකකට හරි හබ් එකකට හරි. එහෙනම් මේක ස්ටාර්ටපොලොජි ගන්න. ඒතර මේක විතරක් ගත්තොත් ආයක ස්ටාර්ටපොලොජි ගන්න නේ. මේක විතරක් ගත්තොත් ආයක ස්ටාර්ටපොලොජි ගන්න නේ. ඇයි? ඒ අදාළ ජාලයේ තියෙන හැම කම්පියුටරෙම ඇවිල්ලා කේන්ද්‍රගත වෙලා කේන්ද්‍රික මේ මැදට ඇවිල්ලා කනෙක්ට් වෙලා තියෙන්නේ ඔක්කොම ස්විච් එකකට හරි හබ් එකකට තමයි කනෙක්ට් වෙලා තියෙන්නේ. කනෙක්ට් වෙලා තියෙන්නේ. හරිද? ඒ හින්දා ඒවා ස්ටාර්ටපොලොජි කියලා අපිට කියන්න පුළුවන්. ඒතර මෙතන නිකන් තනි කම්පියුටරයක් තියෙන්නේ. හරිද? ඉතින් දැන් ඔයගොල්ලන්ට තේරෙනවා මේ එක එක ජාල වලට වෙන වෙන වශයෙන් හබ් එකක් හරි ස්විච් එකක් හරි තියෙන හින්දා අපිට පුළුවන් මේ ජාල වෙන වෙන වශයෙන් පාලනය කරන්න පුළුවන්. නේ? ඒ කියන්නේ මේ ජාලය වෙනම පාලනය කරගෙන ගමන් මේ ජාලය වෙනම පාලනය කරන ගමන් මේක වෙනම පාලනය කරගන්න පුළුවන්. නේ? ඉතින් ඕක තමයි අපි ජාල වෙන වෙන වශයෙන් පාවිච්චි කරන්න වෙන වෙන වශයෙන් පාලනය කරන්න ඕන නම් අපි ට්‍රී ටොපොලොජි එකක් යොදා ගන්න හේතුව ඔන්න ඕකයි. ඒතකොට මේ ඔයගොල්ලෝ දැක්ක ට්‍රී ටොපොලොජි එක හරිද? එම ජාලස්ථල විද්‍යාව නිර්මාණය වීමට පාදක වෙලා තියෙන ජාලස්ථල විද්‍යාව දෙක කුමක්ද? අදිද්දිම තේරෙන්න තියෙන්නේ. මුලින්ම අපි යන්නේ බස් එකක් නේද? බස් එකක් අර බස් ටොපොලොජි එක අනිත් පැත්ත ඇල්ලන්නේ මුලින්ම අපි යන්නේ. හරිද? එහෙනම් අර මෙහෙම යන්නේ නේ. මුලින්ම තිබ්බේ බස් ටොපොලොජි එක. ඊට පස්සේ මොනවද තිබ්බේ? ඊට පස්සේ තිබ්බේ ට්‍රී ටොපොලොජිස් නේ. හරි? ඊට පස්සේ තියෙන්නේ ඊට පස්සේ තියෙන්නේ මේ ස්ටාර් ටොපොලොජිස් නේ. මේ ඔක්කොම ස්ටාර් ටොපොලොජිස් නේ. මේ ඔක්කොම ස්ටාර් ටොපොලොජි. එතකොට මේ ට්‍රී ටොපොලොජි කියන එක මේ ගහක් වගේ තියෙන ට්‍රී ටොපොලොජි කියන එක නිර්මාණය වෙන්න පාදක වෙලා තියෙන මේ මොනවද? ජාලස්ථල විද්‍යාව දෙක මොකද්ද? ඒ තමයි ට්‍රී ටොපොලොජි එකයි ස්ටාර් ටොපොලොජි එකයි. හරිද? එතකොට ජාලස්ථල විද්‍යාව නිර්මාණය වෙන්න පාදක වෙච්ච අනිත් ජාලස්ථල විද්‍යාව දෙක මොනවද? ස්ටාර් ටොපොලොජි එකයි බස් ටොපොලොජි එකයි. ඒක තේරුණානේ? හරි. ස්ටාර් ටොපොලොජි ගොඩක් එක්ක ඒ කියන්නේ බස් ටොපොලොජි එකට ස්ටාර් ටොපොලොජිස් ගොඩක් සෙට් කරලා තමයි මේ ට්‍රී ටොපොලොජි කියන එක හැදිලා තියෙන්නේ. හරිද? 63 බලන්න හරිම ලේසි මුද්දක එහෙම නැත්නම් වලල්ලක ආකාරයට ජාලගත කිරීමේදී දත්ත ගමන් කරන්නේ කවාකාරව වේ.
නේ ඔව් හරිනේ කවාකාරවනේ ගමන් කරන්නේ මුද්දක හරිය රින් ටොපොලොජි එකේදීනේ කවාකාරවනේ දත්ත ගමන් කරන්නේ රවුමටනේ එහෙම කවාකාරව දත්ත ගමන් කරන දිශාව අහලා තියෙනවා හරිම ලේසි ඔල්ලෝසුවේ කටු කරගෙන පැත්ත දක්ෂිණාවර්තව තමයි දත්ත ගමන් කරන්නේ තේරුණාද හරි ඒක කම්ප්ලීට් කරගන්න ඔන්න පිරිවැය අධික පාලනය අපහසු නමුත් සම්බන්ධතාවයට බාධා නොවන ලෙසින් අඛණ්ඩ සම්බන්ධතාවයක පිහිටි වේකි ජාලස්ථල විද්‍යාව නම් කොට දක්වන්නලු ඉතින් හරිම ලේසි නේ දැන් මේ ජාලස්ථල විද්‍යාව මොකද්ද මේ කියන්නේ මේ කියන්නේ මෙස් ටොපොලොජි ගැන නේ මේ කියන්නේ මෙස් ටොපොලොජි ගැන අපි මුලින්ම ඇඳලිමුකෝ මේ මෙස් ටොපොලොජි අපි මුලින්ම ඇඳලිමු කොහොමද අපි මෙස් ටොපොලොජි කියන්නේ ඔයගොල්ලන්ට මතකද අපි මෙස් ටොපොලොජි කියන්නේ මේ විදිහට මුලින්ම අපි අර දාන්න තරුව ඇඳනේ අර අපි දාන්න තරුව ඇඳ ඊට පස්සේ මේ තරුවේ කෝනස් ටික එකට සම්බන්ධ කරා නේ කොන් ටික එකට සම්බන්ධ කරා හරිද ඊට පස්සේ අපි මොකද කරේ ඊට පස්සේ ඉතින් අපි කම්පියුටර්ස් ටික දැම්මා ඊට පස්සේ අපි කම්පියුටර්ස් ටික දැම්මා මේ විදිහට ඊට පස්සේ මෙන්න විදිහට කම්පියුටර්ස් ටික දැම්මා. හරිද? හරිද? ඕක තමයි මෙස් ටොපොලොජි කියලා කියන්නේ. ඒතකොට දැන් මේක සංකීර්ණයිද? ඔව් මේ බලන්න කොච්චර වයර් ගොඩක් ගහන්න ඕනේද නේ? හැම කම්පියුටරෙම සෙට් කරන්න ඕනේ. නේ කියන සංකීර්ණයි පිරිවැයත් අධිකයි. ඇත්ත අර කිව්ව තුනම අර කිව්ව දෙකම තියෙනවා. ඊට අමතරව තව දෙයක් කිව්ව මොකද්ද මේ සම්බන්ධතාවයට බාධා නොවන ලෙසින් අඛණ්ඩ සම්බන්ධතාවයක තියාගන්න පුළුවන්ලු. ඔව්. ඇයි එක කේබල් එකකට හරි මොකක් හරි අවුලක් වුණොත් ප්‍රශ්නයක් තියෙනවද? නැහැ. තව එන්න පාරවල් ඕන තරම් තියෙනවා. නේ? මෙයාගේ මේ කේබල් එකට මොකක් කරුණා කියලා ප්‍රශ්නයක් නැහැ. එන්න පාරවල් ඕන තරම් තියෙනවා. කම්පියුටර්ස් හැම එකක්ම හැම එකකටම කනෙක්ට් කරලා තියෙන්නේ. නේ? ඕන තරම් රටෙන් ගිහිල්ලා එන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. හරිද? හරි. ඒකයි මේක මෙච්චර සංකීර්ණයි පිරිවැය අධිකයි. හරිද? එතකොට ජාලකරණයේ වාසි තුනක් දක්වා ඉන්න එකක් කෙටියෙන් පහදන්නලු නේ. ඉතින් ජාලකරණයේ වාසි අවාසි ගත්තම ඔයගලන්ට මතක ඇති. අපි ගොඩක් කතා කරානේ. දැන් උදාහරණයක් විදිහට කිව්වොත් ජාලකරණයේ වාසි කිව්වොත් නිකන් අපිට පහසුවෙන් දත්තු හුවමාරු කරගැනීමේ හැකියාව තියෙනවා නේ. ඊට පස්සේ ඉඩකඩ හුවමාරු ඒ කියන්නේ ඉඩකඩ හවුලේ භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. ඔයගලන්ට මතක ඇති අපි අර සොෆ්ට්වෙයාර්ස් එකම බෙදාගත්තේනේ. එක කම්පියුටර් එකම දාලා එක කම්පියුටර් එකම ඉඩ පුරවන්න ඕනේ නැහැ නේ. හරි. ඉතින් දැන් ඕක කොහොම කිව්වට වැඩක් නැති හින්දා මම කෙලින්ම නෝට් එකම පෙන්නන්නම් ලියා ගන්න පුළුවන් විදියට. තර ප්‍රශ්නයක් නැතුව මේක නෝට් එකම මම දෙන්නම්. ඒකේ තිබ්බ විදියටම හරිද? හරි. අපි පොඩ්ඩක් මතක් කරගමුකෝ මොනවද තිබ්බි කියලා. වාසි අවාසි ටික. හරි. ඉතින් බලමු වාසි අවාසි මොනවද තිබ්බි කියලා. එතකොට එකක් මොකක් හරි වාසියක් අවාසියක් නිකන් එකක් නිකන් ඕගොල්ලන්ගේ වචන වලින් පැහැදිලි කරන්න මතක තියන් හිටියොත් හොඳටම ඇති. හරිද? කොහොම පළවෙනි වාරේ ගොඩක් දුරට අහයි ඕගොල්ලන්ගේ. හරිද? වෙන අහන්න දේවලු නැති හින්දා පළවෙනි වාරේ ගොඩක් දුරට ඕක අහයි. අහන්න ඉඩ තියෙනවා දෙවෙනි කොටසේ ප්‍රශ්නයක් විදියට. හරිද? හරි මේ බලන්නකෝ. මෙන්න තියෙනවා. ජාලකරණයේ වාසි අවාසි. හරිද? මේ බලන්න. ජාලකරණයේ වාසි ගත්තාම මොනවද ඔයගොල්ලන්ට මතක ඇති කතා කරා? මුලින්ම අපි කතා කරා මේ දත්ත සහ තොරතුරු පරිගණක අතර හුවමාරු කිරීමට හැකියාවනේ අනිවාර්යයෙන්ම ඉතින් ඒ කියන්නේ අපි මේ ජාලකරණය කරන්නේ ලේසියෙන්ම හුවමාරු කර ගැනීම හැකියාවනේ. ඒතර අඩුයි ටික දත්ත කපඩා කරන්න පුළුවන් කියන එක නැත්නම් අපි කතා කරන්නේ. ඒ කියන්නේ හවුලේ කියන්නේ ඔයගොල්ලන්ට මතක ඇති අපි එක කම්පියුටර් එකකට ෆොටෝ එඩිට් කරන සොෆ්ට්වෙයාර් එක දැම්මා අනිත් කම්පියුටරේට වීඩියෝ එඩිට් කරන එක දැම්මා අනිත් එක්කට තව වර්ඩ් එකක් මොකක් හරි ඩොකියුමන්ට් එඩිට් කරන එකක් දැම්මා පස්සේ ඉතින් මේ ඔක්කොම කනෙක්ට් කරලා තියෙන හින්දා මේ ප්‍රශ්නයක් නැහැ නේ ඔක්කොටම මේ හැම සොෆ්ට්වෙයාර් තුනේම වැඩ කරගන්න පුළුවන් නේ කිසිම ප්‍රශ්නයක් නැහැ ඉඩ ඉතුරුයි නේ හැම කම්පියුටර් එකකටම අර සොෆ්ට්වෙයාර් තුන ගානෙම දාන්න ඕනේ නැහැ ඉඩ ඉතුරුයි හරිද ඊට පස්සේ සම්පත් පොදුවේ පරිහරණය කරන්න පුළුවන් කිව්ව ඕගලන්ට මතක ඇති මම අර printer එක කේස් එකක් කියලා දුන්නේ නේ මතකයි නේද මම දැන් ආනියන් කෙටියෙන් කියලා දෙන්නම් අර මම කියලා දුන්නේ මේ printer එකක් තියෙන්න ඕනේ එක කම්පියුටර් එකකට ගහලා විතරයිලු මෙන්න මේ කම්පියුටර් විතරක් ගහලා තියෙනවලු printer එකක් හරිද එතකොට දැන් අනිත් අයට පුළුවන් ද printers මේ print out ගන්න ඔව් පුළුවන් අනිත් අයට පුළුවන් print out ගන්න මේ කම්පියුටර්ස් ටික ජාලගත කරලා නම් තියෙන්නේ නේ මේ විදියට මෙතන ඒතර දැක්කම ඔයගලන්ට තේරෙනවා මේ startopology එකක් කියලා නේ මේ තියෙන startopology එකක් මේ තියෙන startopology එකක් ඒතර මේ තියෙන printer එක මේ තියෙන printer එක ඒතකොට දැන් මේ කම්පියුටරේට print out එකක් ගන්න ඕන නම් මෙයාට පුළුවන් දැන් connect වෙලා තියෙන හින්දා එයාට පුළුවන් මේ හරහා ගිහලා print එකක් ගන්න නේ කිසි ප්‍රශ්නයක් නැහැ නේ මෙතනින් print out එකක් ගන්න පුළුවන් connect කරලානේ තියෙන්නේ මොන විදිහට සම්පත් පොදුවේ භාවිතා කරන්න පුළුවන් සම්පත් කියලා අදහස් කරන්නේ print එක project එක ඔන්නගේ බඩු සෙට් එක නෙවෙයි සම්පත් කියලා අදහස් කරන්නේ හරිද resources හරිද ඉතින් අපිට ඒවත් පොදුවේ පාවිච්චි කරන්න පුළුවන් මේ විදිහට ජාලගත කරලා හරිද හරි ඊට පස්සේ බලන්න මධ්‍යගත මෘදුකාංග පාලනය කිරීමේ හැකියාව ඒ කියන්නේ අර මං කිව්ව කේස් එක අර softwares බෙදාගෙන පාවිච්චි කරන්න පුළුවන් කිව්වේ නේ ඒ කියන්නේ එක කම්පියුටර් එකකට Photoshop දාලා අනිත් කම්පියුටරේට වීඩියෝ එඩිට් කරන එකක් දාලා තව කම්පියුටර් එකකට ෆොටෝ එඩිට් කරන එකක් දානවා එතකොට තව කම්පියුටර් එක ඩොකියුමන්ට් එඩිට් කරන එකක් දානවා එතකොට මේ software හතර කම්පියුටර්ස් හතරක තිබ්බ කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ මේ කම්පියුටර්ස් හතර එකට සම්බන්ධ කරලා නම් එහෙම නැත්නම් ජාලගත කරලා නම් තියෙන්නේ
මේ කම්පියුටර්ස් ටික ජාලගත කරලා නම් තියෙන්නේ කිසිම අවුලක් නැහැ වැඩේ කොට දාගන්න පුළුවන් නේ. මෙයාලට මේ පොදුවේ පාවිච්චි කරන්න පුළුවන් මෘදුකාංග සෙට් එකම නේ. මෙයාලට පාඩුවේ කිසිම අවුලක් නැතුව මෘදුකාංග සෙට් එක පාවිච්චි කරන්න පුළුවන් මේ ඔක්කොම එකට කනෙක්ට් කරලා නම් තියෙන්නේ නේ. එතකොට ඉඩ ඉතුරු වෙනවා නේ. ඉඩ ඉතුරු වෙනවා. දැන් බැරි වෙලාවත් මේවා එකට කනෙක්ට් කරලා තිබ්බේ නැත්නම් මේ කම්පියුටරේටත් ඒ software හතරම දාන්න ඕනේ, මේකටත් හතරම දාන්න ඕනේ, මේකටත් හතරම දාන්න ඕනේ, මේකටත් හතරම දාන්න ඕනේ. එතකොට වෙලාවත් යනවා, සල්ලිත් යනවා. ඒ software සල්ලි දීලා ගන්නත් ඕනේනේ. සල්ලිත් යනවා. එතකොට මේ ඉඩත් වැඩිපුර යනවා. තේරුණාද? ඕනෑම තැනකදී ඕනෑම වෙලාවකදී සම්බන්ධීමේ හැකියාව කියන එක නම් අර කියන්නේ අන්තර්ජාලය හරහා වගේ නෙට්වර්ක් කරලා තියෙනවා නම් ඒ හැකියාවේදී මෙච්චර මතක තියාගන්න ඕනේ නැහැ. මේ මුල් 3ක් 4ක් වගේ මතක තියාගත්තා නම් හොඳටම ඇති. හරිද? හරි. ඒතර ඔහොම බලමු අපි අවාසි මොනවද තිබි කියලා. ඒතර ආරක්ෂාව කියලා තියෙනවා. ඒක නම් වැඩි ලොකුවට බලපාන්නේ නැහැ. ආරක්ෂාව නැති අවස්ථාවක් තියෙන හින්දා. හරිද? අර මුල් 4 5 මතක තියාගන්න. හරිද? හරිද? නෝට් එකෙත් දාගන්න. හරිද? නෝට් එකෙත් දාගන්න. හරි. ඒතර ජාලකරණේ වාසි ගත්තා මේ තියෙන්නේ මම අර කිව්ව පැහැදිලි කිරීම ටික. ඉතින් මේ වගේ මොකක් කර එකක් මතක තිබ්බනම් හොඳටම ඇති. හරිද? මේකේ එකක් මතක තිබ්බනම් හොඳටම ඇති. හරිද? බලන්න දත්ත සහ තොරතුරු පරිගණකගත හුවමාරු කිරීමේ හැකියාව. මම මේකටත් වඩා ඔයගලන්ට කෙලින්ම හොඳ එකක් තෝරලම දෙන්නම්. අපි සාමාන්‍යයෙන් මතක තියාගන්නවා නම් හොඳයි. මෙන්න මේක වගේ මතක තියාගත්තා නම් හොඳයි. කෙටිත් එක්ක ලේසිත් එක්ක නේ මේ බලන්න. මේ බලන්න. මේක මතක තියාගන්න ලේසි නේද? එක උදාහරණයක් විදිහට මේක මතක තියාගන්න ලේසි. මේ බලන්නකො. අඩු ඉඩක දත්ත කපඩා කිරීම. පොඩි පැහැදිලි කිරීමක් කිව්වොත් කොහමද? අනවශ්‍ය ආකාරයට එකම දත්තය පරිගණක කිහිපයක තැන්පත් නොවීමෙන් තැන්පත් කිරීමේ ඉඩ ප්‍රමාණය ඉතුරු වේ. දැක්කද? තැන්පත් කිරීමේ ඉඩ ප්‍රමාණය ඉතුරු වේ. හරිද? නේ? අනවශ්‍ය ආකාරයට එකම දත්තය පරිගණක කිහිපයක තැන්පත් නොවීමෙන් තැන්පත් කිරීමේ ඉඩ ප්‍රමාණය ඉතුරු වේ. නේ? ඔක පැහැදිලි කරලා කෙටින් ලියන්න පුළුවන් විදිහට නේ. මොකද ඔකෙන් ඔය කියන්නේ හැම පරිගණකයකටම හැම software එකකම දා ඉන්න ඕනේ නෑ. බෙදාගෙන දාගන්න පුළුවන්. ඒකෙන් මොකද වෙන්නේ? තැන්පත් කිරීමේ ඉඩ ප්‍රමාණය ඉතුරු වෙනවා නේ. ඔය වගේ කෙටි පොඩි එකක් මතක තියාගත්තා නම් හොඳටම ඇති. නේ නිකන් ඔයගොල්ලෝ තේරෙනවද කියලා බලන්න තමයි ඔය ප්‍රශ්න අහන්නේ. අය ලොකුවට කටපාඩම් කරගෙන හිමින් ඉන්න ඕනේ නෑ. හරිද? ඒතර අවාසි ගත්තම බලන්න. අවාසි ගත්තම ඒ වගේම තමයි දත්ත සඳහා අඩු ආරක්ෂාවක් තියෙනවා. ජාල බිඳ වැටීම් වෙන්න පුළුවන්, වෛරස් එන්න පුළුවන්, පරිගණක දෝෂ එන්න පුළුවන්, පුහුණු අවශ්‍යතාව තියෙන්න පුළුවන්. කියන්නේ මේ. ඒ කියන්නේ මොකක් හරි දෝෂයක් වුණාම මේ ඒක හදන්න නම් ඒ සම්බන්ධව හොඳ දැනුමක් තියෙන කෙනෙක් ඕනේ. සාමාන්‍ය අපි ඒක පාවිච්චි කරන මිනිස්සුන්ට බෑ. ඒතර ඒකට වෙනම ගාණක් යනවා. ඒකයි ඔය පුහුණු අවශ්‍යතාව කියලා කියන්නේ. හරිද? ඉතින් ඕකේ මතක තියාගන්නවා නම් මම මේ ටක් ගාලා වේගෙන් කියලා දෙන්නේ මේ ඔක්කොම අපි කතා කරලා තියෙන ඉඳ. හරිද? බැරි වෙලාවත් කවුරු හරි කෙනෙක් බැලුවේ නැත්නම් ටක් ගාලා රෙකෝඩින් එක බලන්න. හරිද? මම හිතන්නේ මේ විදිහ ඔක්කොම බලලා තියෙන්න ඕනේ. හරිද? බලලා නැත්නම් මේක ලොකු ප්‍රශ්නයක්. හරිද? අනිවාර්යෙන් බලලා තියෙන්න ඕනේ මේ විදිහ නම් අනිවාර්යෙන්ම බලලා තියෙන්න ඕනේ. හරිද? හරි. එතකොට හරි. අපි මේකේ මොකද්ද මතක තියාගන්න? හරි අපි මේක මතක තියාගමු. මේ ජාල බිඳවැටීම් කියලා තියෙන. ජාල බිඳවැටීම් කියලා තියෙන එක මේ මතක තියාගන්න ලේසි නේ. ඇයි මේ බලන්න ඒක සාමාන්‍යයෙන් කියන්නේ සාමාන්‍යයෙන් පොදුවේ වෙන්න පුළුවන් ප්‍රැක්ටිකල් අවාසිය තමයි ඒ තියෙන්නේ. මොකද්ද? සමහර ජාල සැලසුම් ක්‍රමවලදී එක් පරිගණකයක හෝ කේබලයක බිඳවැටීම ජාලයේ තියෙන අනිකුත් පරිගණකවල ක්‍රියාකාරීත්වයට බලපානවලු. ඇත්තනේ නේ. දැන් ඔයගොල්ලන්ට මතක ඇති රින්ග් ටොපොලොජි වෙන්න පුළුවන්. ඒතකොට සාමාන්‍ය යෝගේ ටොපොලොජිස් වගේක් තිබ්බා. බස් ටොපොලොජි වෙන්න පුළුවන්. මොකක් හරි එක කේබල් එකකට එක පරිගණකයක කේබල් එකකට මොකක් හරි අවුලක් වුණොත් ඒක මුළු පරිගණකයේ මුළු ජාලයේ තියෙන හැම පරිගණකයකටම බලපාන ජාල ගැන අපි කතා කරා නේද? ඉතින් ඇත්ත මේක ගොඩක් තැන්වලදී වෙන්න පුළුවන් දෙයක් තමයි මේ තියෙන්නේ. තේරුණාද? හරි. එතකොට මේ ජාල බිඳවැටීම් කියන මේ ආවාසය ඔයගොල්ලන්ට මතක තියාගන්න පුළුවන්. ඒකත් එක්කම මේක පොඩ්ඩක් විස්තර කරන එකත් පොඩ්ඩක් ඔයගොල්ලන්ට මතක තියාගන්න පුළුවන් මේ විදිහට. හරිද? සමහර ජාල සැලසුම් ක්‍රමවලදී එක් පරිගණකයක හෝ කේබල් බිඳවැටීම ජාලයේ තියෙන අනිකුත් පරිගණකවල ක්‍රියාකාරීත්වයට බලපායි. හරිද? ඒක මතක තියාගන්න පුළුවන්. නේ? හරි. ඒතකොට ඒක මතක තියාගන්න ලේසි. ඒතකොට ජාලකරණයේ ආවාසයක් ගැනත් ඔන්න අපි කතා කරා. ජාලකරණයේ වාසියක් ගැනත් අපි කතා කරා. විස්තර කරන්න පුළුවන් විදිහට මතක තියාගන්න පුළුවන් විදිහට ලේසියක් ගැන අපි දැන් බැලුවා. හරිද? හරි. ඒතකොට අපි ඔන්න ජාලකරණයේ වාසි ප්‍රශ්න දෙක ගැන කතා කරලා ඉවරයි. අපි බලමු ඊළඟ ප්‍රශ්න මොනවද කියලා. හරි. ඊට පස්සේ අපිට තියෙනවා හරි. හරි. ඊට පස්සේ තියෙනවා අපිට ප්‍රශ්න හතරක්. ඇත්තටම කිව්වොත් දැන් මෙහෙමයි. මේ රැන්ඩම් ටෙස්ට් 2 එකේදී හරිද අපි කතා කරේ තනිකර දෙවෙනි පාඩමේ ප්‍රශ්න. හරිද? ඒකත් ඔයගොල්ලෝට පේන්නේ නැති අපි පටන් ගන්න කෙලින්ම දත්ත උපස්ථ කිරීමට යොදා ගන්න ඔන්න ඔය කේස් වලින් තමයි පටන් ගන්න. ඒ කියන්නේ ද්විතීක ආචාර්ය වලින් තමයි මේ ද්විතීක ආචාර්ය වලින් නෙමෙයි හાર્ඩ් ඩිස්ක් එකෙන් පස්සේ කොටස ගැන තමයි මම ප්‍රශ්න අහලා තියෙන්නේ. ඒ කියන්නේ අපි දෙවෙනි පාඩම ගත්තම දෙවෙනි පාඩමේ මුල ඉඳන් ආපුවම හાર્ඩ් ඩිස්ක් එකට යනකම් ටික හાર્ඩ් ඩිස්ක් එකට යනකම් අදාළ තියරි වලින් ඒ අදාළ ප්‍රශ්න ටික අපි කතා කරා රැන්ඩම් ටෙස්ට් 1 එකේදී. නේ? તો රැන්ඩම් ටෙස්ට් 2 එකේදී මම මේ කතා කරන්න පටන් අරගෙන තියෙන්නේ හાર્ඩ් ඩිස්ක් එකෙන් පස්සේ තියෙන තියරි වල ඉඳන් මුළු දෙවෙනි පාඩම ඉවර වෙනකම්ම තමයි මේ කතා කරන්නලා තියෙන්නේ. හරිද? ඔයගොල්ලන්ට මතක ඇති රැන්ඩම් ටෙස්ට් 1 එකේදී අපි කතා කරා අර මේ මුල් ටික කතා කරානේ. අර මේ හાર્ඩ් ඩිස්ක් එකට යනකම් ටික මුලින් ඉඳන්. හරිද? ඒ ටික අපි කතා කරා. එතකොට මේ තියෙන අන්තිම ප්‍රශ්න හතර ඇත්තටම කිව්වොත් එන්න ඕනේ රැන්ඩම් ටෙස්ට් 1 එකට. ඒත් ඒ විදි මේ දේවල් ඔයගොල්ලන්ට කියලා දීලා නැති හින්දා ඒක දාන්න බැරි වුණා. හරිද? හරි. එතකොට ඔයගොල්ලන්ට මතකද අර බෝඩ් එකේ හැම වෙලේම හැමදාම දාලා තියෙන නෝට් මතක කියලා පොඩි නිකන්
බෝඩ් එකේ පැත්තක දාලා තියෙන්නේ. ඒ දාලා තියෙන්නේ මේ මේක ගැන අදාළ නෝට් එක ඔයාලට දෙන්න කියලා තමයි. හරිද? හරි. එතකොට ඊළඟ සිකුරාදා අපේ ලයිව් ක්ලාස් එකේදී මම මේක කතා කරන්න කැමතියි දැන් කතා කරනවට වඩා. මොකද මට දැනගන්න ඕනේ ඕගොල්ලෝ මොනවද මේකට ලියලා තියෙන උත්තර කියලා. හරිද? ඕගොල්ලෝ මේකට ලියලා තියෙන උත්තර මට දැනගන්න ඕනේ. ඒ උත්තරත් එක්ක බලලා තමයි මට මේ දේවල් ටික තවත් හොඳට ඕගොල්ලන්ට කියලා දෙන්න පුළුවන්. ඉතින් මම මේ කොටස් ටික මේ කොටස මේ අලුත් කොටස මේ ප්‍රශ්න හතරට අදාළ කොටස මම ඕගොල්ලන්ට කියලා දෙනවා ලයිව් ක්ලාස් එකේදී සිකුරාදා. හරිද? හරි. එතකොට මේ ප්‍රශ්න හතරේ උත්තර ටික ගැන පොඩක් ඒකේ මම තියන්න ඕගොල්ලන් දන්න විදිහට උත්තර ඔයගොල්ලෝ සමහරවිට දන්නේ නැති වෙයි. දන්න විදිහට උත්තර ටික ලියලා තියන්න. අපි සිකුරාදා ලයිව් ක්ලාස් එකේදී කතා කරමු. හරිද? අනිවාර්යෙන් උත්තර ලියලා තියන්න. දන්න විදිහට උත්තර ලියලා තියන්න. හරිද? හරි. මොකද ඕගොල්ලන්ගේ උත්තරත් එක්ක බලලා තමයි මම කියලා දෙන්නේ කොහොමද කියලා මේවට උත්තර ලියන්නේ කියලා. හරිද? හරි. එහෙනම් ඒ කොටස අපි ඊළඟ සිකුරාදා ලයිව් ක්ලාස් එකේදී කතා කරන්න තියලා දැන් අපි යමු අපේ සාමාන්‍ය normal theory class එකට. හරිද? ඒ කියන්නේ theory class එක අපි කොහොමද අපි හිටියේ theory class එක කියලා වෙනම class එකක් නෑ මම. අපි theory part එකට යමු. හරිද? theory part එක ගත්තම අපි කතා කරගෙන හිටියේ පළවෙනි පාඩමේ මම හිතන්නේ පළවෙනි පාඩමේ කොටසක් අපි කරලා තිබ්බනේ. පළවෙනි පාඩමේ මම හිතන්නේ මේ තොරතුරු සංනිවේද තාක්ෂණයේ යෙදුම් වලට යනකම් විතර මම හිතන්නේ කරලා තිබ්බේ. ඉතින් එතනින් එහාට දැන් අපි කතා කරගෙන යමු. හරි. ඉතින් මේක වීඩියෝ ගන්න ඔයාලට පුළුවන් වුණා පොඩි බ්‍රේක් එකක් ගන්න කියලා වතුර ටිකක් බීලා එන්න මොනාරි කාලෙන්නේ කිසිම ප්‍රශ්නයක් නැහැ. වීඩියෝ එක පෝස්ට් කරන්න යන්න ගිල කාලා බීලා නිදිමතනම් පොඩ උඩ පැනලා මොනාරි කරලා ගේ වටේ දුවලා එන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි පුළුවන් තරම් පැය 3ක් 4ක් ඇතුළත බල් ඉවර කරගන්න බලන්න රෙකෝඩින් එක නැත්තම් එපා වෙන හින්දා දවස් ගණන් ඇදෙන්න ගත්තා. හරිද? ඒ හින්දා මොනාරි බීලා කාලා බීලා එන්න ඇවිල්ලා එහෙනම් ලෑස්ති වෙන්න පළවෙනි පාඩමේ අපි නවත්තපු තැන ඉඳන් ඉස්සරහට දැන් අපි කතා කරගෙන යමු. හරි. එතකොට පළවෙනි පාඩමේ අපි නවත්තුවේ තොරතුරු සංනිවේදන තාක්ෂණය කියන්නේ මොකක්ද කියලා අපි කතා කරන්නේ. දත්ත සකස් කර තොරතුරු බවට පත් කිරීමටත්, ඒවා ගවඩා කර ගැනීමටත්, හුවමාරු කර ගැනීමටත් තාක්ෂණයේ විවිධාකාරයෙන් යොදා ගන්න එකට තමයි අපි තොරතුරු සංනිවේදන තාක්ෂණය කියලා කිව්වේ. නේ අපි කතා කරා අන්තිමේට ඒක ගැන කතා කළා තමයි අපි පළවෙනි පාඩමේ නැත්තේ. හරිද? එතකොට බලන්න ඊළඟ මාතෘකාව හරි ලස්සන මාතෘකාවක් තොරතුරු සංනිවේදන තාක්ෂණයේ යෙදවුම්. තේරුණාද? තොරතුරු හා සංනිවේදන තාක්ෂණයේ යෙදවුම්. හරිද? ඒ කියන්නේ මේ තොරතුරු හා සංනිවේදන තාක්ෂණය කියන මේ සබ්ජෙක්ට් එක ගත්තම මොන තැන් වලටද මේවා යොදා ගන්න පුළුවන් අපිට මොන තැන් වලටද මේක යොදාගෙන අපි ප්‍රයෝජනයක් ගන්න මොන තැන් වලටද කියන දේ ගැන තමයි අපි කතා කරන්න යන්නේ. ඒතර ප්‍රධාන වශයෙන්ම ගත්තම මෙහෙම තැන් 8ක් ගැන අපිට කතා කරන්න තියෙනවා. හරිද? ප්‍රධාන වශයෙන් මෙහෙම තොරතුරු සංනිවේදන තාක්ෂණයේ යොදා ගන්න එහෙම නැත්නම් තොරතුරු සංනිවේදන තාක්ෂණයේ යෙදීම් 8ක් ගැන අපිට කතා කරන්න තියෙනවා. පළවෙනි එක තමයි ඊ රාජ්‍ය. ඒ කියන්නේ අපේ ගවර්න්මන්ට් එක. අපේ ගවර්න්මන්ට් එක යොදා ගන්නවා තොරතුරු සංනිවේදන තාක්ෂණයේ ඒගොල්ලන්ගේ වැඩ පහසු කරගන්න. ඒ වගේමයි කර්මාන්තශාලා යොදා ගන්නවා. ව්‍යාපාර සඳහා යොදා ගන්නවා මේ තොරතුරු සංනිවේදන තාක්ෂණය ඒගොල්ලන්ගේ වැඩ පහසු කරගන්න. ඒතර විනෝදාස්වාදයේ සඳහා අනිවාර්යයෙන්ම තොරතුරු සංනිවේදන තාක්ෂණය යොදා ගන්නවා. උදාහරණයක් මම දැම්ම කියන්නම් YouTube එක. අපි YouTube එකට යන්නේ විනෝදාස්වාදයෙන් නේ. අපි නිකන් ওই වීඩියෝ එකක් බලන්නේ විනෝදාස්වාදයට YouTube පාවිච්චි කරනවා, social media පාවිච්චි කරනවා. ඉතින් ඒ අපේ විනෝදාස්වාදයේ සඳහා අපි තොරතුරු සංනිවේදන තාක්ෂණය භාවිතා කිරීමට උදාහරණයක් මම කිව්වේ. ඒ වගේම ගමනාගමනටත් පාවිච්චි කරනවා. කෘෂිකර්මාන්තයට පවා තොරතුරු සංනිවේදන තාක්ෂණය පාවිච්චි කරනවා. අපි ඉස්සරහට උදාහරණ කතා කරමු. සෞඛ්‍ය වැඩවලටත් පාවිච්චි කරනවා, අධ්‍යාපන වැඩවලටත් පාවිච්චි කරනවා. ඔන්න ඔය කියන ශේෂ්ත්‍ර 8ටම අපි තොරතුරු සංනිවේදන තාක්ෂණය යොදා ගන්නවා. ඒතර ඔයගොල්ලන් අහුවොත් තොරතුරු සංනිවේදන තාක්ෂණයේ යෙදීම් මොනවද කියලා ඔයගොල්ලෝ නිකන් මේ ටික මතක තියාගන්න. ඊ රාජ්‍ය කියන්නේ රජයට, ඒතර කර්මාන්ත ශාලාවලට, කර්මාන්ත වලට, ව්‍යාපාර වලට, විනෝදාස්වාදයට, ගමනාගමනයට, කෘෂිකර්මාන්තයට, සෞඛ්‍ය, අධ්‍යාපන ඔය සෙට් එකෙන් 5ක් විතර මතක තියාගන්න තමයි හොඳටම ඇති. මතක තියාගන්න දෙයක්ුත් නැහැ නිකන් මුලුවට එනවනේ. ඔය රූප සටහන පොඩ්ඩක් කළා බලන්න පාඩම් කරන්නකො. තොරතුරු සංනිවේදන තාක්ෂණයේ යෙදී. තොරතුරු සංනිවේදන තාක්ෂණයේ යෙදී මොනවද? ඊ රාජ්‍ය කර්මාන්ත, එතකොට ව්‍යාපාර, විනෝදාස්වාදයට, සෞඛ්‍යයට, අධ්‍යාපනයට, කෘෂිකර්මාන්තයට, ගමනාගමනයට ඔන්නවට තමයි තොරතුරු සංනිවේදන තාක්ෂණයේ යෙදීම් විදියට තියෙන්නේ. හරි දැන් මේ එකින් එක ගැන අපි කතා කරන්න තමයි යන්නේ. හරිද? හරි මුලින්ම අපි ගන්නවා ඊ රාජ්‍ය. කියන්නේ අපේ ගවර්න්මන්ට් එක. හරිද? දැන් රාජ්‍ය කියන්නේ අපේ නිකන් රජය කියන්නේ අපේ ගවර්න්මන්ට් එකනේ. මොකද ඊ රාජ්‍ය කියන්නේ? ඔන්න ඔක දැනන් ඉන්න ඕනේ. හරිද? රජය කියන්නේ අපේ ගවර්න්මන්ට් එක. ඒතකොට ඊ රාජ්‍ය කියන්නේ මොකද්ද? ඊ රාජ්‍ය යනු කුමක්ද කියලා අහන්න පුළුවන්. බලන්නකො මොකද්ද කියලා. මේ බලන්න. අපි කොටසෙන් කොටස පාඩම් කරමු. මේ බලන්න. රජයක් කියන්නේ මොකක් හරි රජයක්, ගවර්න්මන්ට් එක. රජයක් තොරතුරු හා සංනිවේදන තාක්ෂණය යොදා ගනිමින්. තේරුණාද? රජයක් තොරතුරු හා සංනිවේදන තාක්ෂණය යොදා ගනිමින්. හරිද? තම රටෙහි පුරවැසියන්. හරිද? තම රටෙහි පුරවැසියන්. තම රටෙහි සමාගම්. මේ තම රටෙහි කියලා ඉතින් එතන නෑ. මම කියන්නම් අර නිකන් මේ හොඳට පැහැදිලි වෙන්න. හරිද? තම රටෙහි පුරවැසියන්, තම රටෙහි සමාගම්, රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන. හරිද? ඔන්න ඔය ටිකයි සහ වෙනත් රටවල රාජ්‍යයන් සමග සම්බන්ධතාව පැවැත්වීම තමයි ඊ රාජ්‍යය කියලා කියන්නේ. හරිම ලේසි. හරිම ලේසි. ඇති දෙයක් නැහැ. මේ බලන්නකෝ. මොකක් හරි රජයක්. හිතන්නකෝ අපේ රජය කියලා. අපේ රජය තොරතුරු හා සංනිවේදන තාක්ෂණය යොදා ගනිමින්. ඒ කියන්නේ මේ කියන්න යන දේවල් ටික කරන්නේ තොරතුරු හා සංනිවේදන තාක්ෂණය යොදා ගනිමින්. තේරුණාද? හරි. ඒතර අපේ රජයක් තොරතුරු හා සංනිවේදන තාක්ෂණය යොදා ගනිමින් තම රටෙහි පුරවැසියන්. ඒ කියන්නේ අපේම රටේ පුරවැසියන්. තම රටෙහි සමාගම්. අපේම රටේ සමාගම්.
තම රටේ රාජ්‍ය හෝ රාජ්‍ය නොවන සංවිධාන නේ නේ එතකොට මේ අපේ රටේ තියෙන අපේ රටේ ඉන්න පුරවැසියන් අපේ රටේ තියෙන සමාගම් අපේ රටේ තියෙන රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන හරිද සහ වෙනත් රටවල රාජ්‍යයන් සමග සම්බන්ධතාව පැවැත්වීම තමයි මේ ඊ රාජ්‍ය කියලා කියන්නේ. හරිම ලේසි නේ. හරිනම් පාඩම් කරගමු. රජයක් හරිද රජයක් තොරතුරු හා සංවේදන තාක්ෂණය යොදා ගනිමින් හරිද තම රටේ පුරවැසියන් සමාගම් රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන එහෙම නැත්නම් රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන සහ වෙනත් රටවල රාජ්‍යයන් සමග සම්බන්ධතාව පැවැත්වීමට තමයි මේ ඊ රාජ්‍ය කියලා කියන්නේ නේ. හැබැයි මෙතන අනිවාර්යයෙන්ම කියවෙන්න ඕනේ තොරතුරු හා සංවේදන තාක්ෂණය යොදා ගනිමින් කියන එක නේ. දැන් මෙතන මෙච්චර මේ කියන්නේ මේ රජයේ මොකක් හරි රජයක් ගත්තා මේ රජය තමන්ගේ රටේ ඉන්න පුරවැසියන් වෙන්න පුළුවන් සමාගම් වෙන්න පුළුවන් රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන වෙන්න පුළුවන් එහෙම නැත්නම් වෙනත් රටවල රාජ්‍යයන් වෙන්න පුළුවන් ඔය ඔක්කොමත් එක්ක සම්බන්ධතාවය ගොඩනගා ගන්න තොරතුරු හා සංවේදන තාක්ෂණය පාවිච්චි කරනවා නම් අපි කියනවා ඒක ඊ රාජ්‍ය කියලා. තේරෙනවද? තව එකපාරක් අපි පාඩම් කරමු. ඔන්න ඊ රාජ්‍ය හරිද? ඊ රාජ්‍ය යනු කුමක්ද? ඊ රාජ්‍ය යනු කුමක්ද? රජයක් තොරතුරු හා සංවේදන තාක්ෂණය යොදා ගනිමින් තම රටෙහි පුරවැසියන් සමාගම් රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන සහ වෙනත් රටවල රාජ්‍යයන් සමග සම්බන්ධතාව පැවැත්වීම තමයි ඊ රාජ්‍ය කියලා කියන්නේ. හරිම ලේසියිනේ. තව එකපාරක් මාත් එක්කම මේ දැම්ම පාඩම් කරගන්න. ඉවරයිනේ. වෙනම පාඩම් කරන්න වෙලාවක් ඕනේ නැහැ. හරිද? බලන්න. ඊ රාජ්‍ය යනු කුමක්ද? රජයක් තොරතුරු හා සංවේදන තාක්ෂණය භාවිත කරමින් කියන එක අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. හරිද? හරි. රජයක් තොරතුරු හා සංවේදන තාක්ෂණය භාවිතා කරමින් හරි වෙනත තොරතුරු හා සංවේදන තාක්ෂණය යොදා ගනිමින් තම රටෙහි පුරවැසියන් සමාගම් රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන සහ වෙනත් රටවල රාජ්‍යයන් සමග සම්බන්ධතාව පැවැත්වීමට තමයි ඊ රාජ්‍ය කියලා කියන්නේ. තේරුණාද? හරි. ඕක හොඳට මතක තියාගන්න. ඕක අනිවාර්යයෙන්ම අහයි. ඊ රාජ්‍යනක මත අන්තිම පාරයි. රජයක් තොරතුරු හා සංවේදන තාක්ෂණය යොදා ගනිමින් තම රටෙහි පුරවැසියන් සමාගම් රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන සහ වෙන රටවල රාජ්‍යයන් සමග සම්බන්ධතාව පැවැත්වීම තමයි ඊ රාජ්‍ය කියලා කියන්නේ. මට ටික පෙළවෙන හින්දා තව එකපාරක් බලමු. එකපාරක්. දැන් මතකින් කියන්න ඕනේ. හරිද? රජයක් තොරතුරු හා සංවේදන තාක්ෂණය යොදා ගනිමින් තම රටෙහි පුරවැසියන් සමාගම් රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන සහ වෙන රටවල රාජ්‍යයන් සමග සම්බන්ධතාව පැවැත්වීමට තමයි ඊ රාජ්‍ය කියලා අපි කිව්වේ. හරිද? හරි. ඒතර උදාහරණ වශයෙන් මෙහෙම සම්බන්ධතාව පවත්වන්න මේ උදාහරණ ටිකක් දීලා තියෙනවා. අපිට ගන්න පුළුවන් කෙලින්ම ශ්‍රී ලංකා රජයේ වෙබ් පිටුව. හරිද? ශ්‍රී ලංකා රජයේ වෙබ් පිටුව. ඉතින් මේක චුට්ටක් මතක තියාගන්න හොඳයි. මතක තියාගන්න එක හොඳයි. ශ්‍රී ලංකා රජයේ අපේ රජයේ වෙබ් පේජ් එක තමයි http ඒක වැඩක් නැහැ www.gov.lk. හරිද? ඔයගොල්ලන් පුළුවන් මේ විදිහට ඇවිල්ලා සර්ච් කරලා බලන්න පුළුවන් මේ විදිහට www කියලා ඕනේ නැහැ කියන ඔයගොල්ලෝ දන්නවනේ කමන්නේ මම මෙතෙන්දි ගහන්නම් gov.lk. හරිද? www.gov.lk. මේ gov කියන්නේ go අර government කියන වචනේ government රජය කියන්නේ රජයට ඉංග්‍රීසියෙන් කියන්නේ government කියලා. ඒතර government කියන වචනේ පළවෙනි අකුරු තුන තමයි go කියලා දාලා තියෙන්නේ. හරිද? .lk කියන්නේ ලංකාව හින්දා. LK කියන්නේ ලංකාවනේ. .lk ලංකාව. හරිද? මතක තියාගන්න ලේසියිනේ. www.gov.lk. හරිද? මේකට ගිහිල්ලා බලපුවාම කෙලින්ම යන්නේ මේකෙන් අපේ රජයේ වෙබ්සයිට් එකට. මේ බලන්නකෝ අපි සිංහල තෝරගමු. හරිද? හරි සිංහල තෝරගමු. මේ බලන්න අපේ වෙබ්සයිට් එක. අපේ රජයේ වෙබ්සයිට් එක තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ. පේනවද? හරිද? මේ වගේ මේ මොනවද තියෙන්නේ? මේ අපිට සේවාවන් ලබා දීලා තියෙන්නේ. මේ කෘෂිකර්මය පශු සම්පත් සහ දීවර සේවා තියෙනවා. බැංකු බදු සහ රක්ෂණ සේවා දෙනවා. පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ සේවාව අපිට දෙනවා. සංවේදන සහ මධ්‍යන අධ්‍යාපන සහ පුහුණුව රැකියා තොරතුරු දෙනවා. එතකොට ඔය වගේ අපිට මේ සේවාවන් තමයි දීලා තියෙන්නේ. මෙතන ගත්ත ගමන් උඩම තියෙනවා මේ බලන්න. මේ මේ 10කට වඩා වැඩි සේවා ප්‍රමාණයක් ජනනෝද මේවද? ඒකට නෑ. මේක බලන්නකෝ. මේ 70කට වැඩි රාජ්‍ය ආයතන විසින් 138කට අධික ඊ-සේවා. දැක්කද? 138කට වඩා අධික සේවාවන් ලබා දෙනවා මේ වෙබ්සයිට් එකෙන්. හරිද? ඉතින් ඒක තමයි කියන්නේ. තොරතුරු හා සංවේදන තාක්ෂණය දාගෙන සේවාවක් ලබා දෙනවා නේ. සම්බන්ධතාව පවත්වා ගන්නවා පුරවැසියන් එක්ක. එහෙම නැත්නම් වෙන රටවල රාජ්‍යයන් එක්ක. ඒකට තමයි ඊ රාජ්‍ය කියලා කිව්වේ. හරිද? හරි. සරලවම ඉතින් ඊ රාජ්‍ය කියන්නේ ඕක. එතකොට මේ ඊ රාජ්‍යය ගත්තම ඊ රාජ්‍යයෙන් හරිද? දෙන සේවාවන් මොනවද කියලා ගත්තම අපි ප්‍රධානම සේවාවන් පොඩ්ඩක් ගැන ඉගෙන ගමු. පොඩ්ඩක් මතක තියාගමු. හරිද? එතකොට මේ දැන් ඔයගොල්ලෝ දැක්ක අපේ වෙබ්සයිට් එකට ගියාට පස්සේ තිබ්බ දැන් අපේ රජය විතර නෙමෙයි. හරිද? දැන් ඊ රාජ්‍ය කියවම වෙන ඕන රටක ගන්න පුළුවන් උදාහරණයකට ගත්තේ ලංකාව. හරිද? හරිද? මේ ලංකාව ගත්තම ලංකාව රාජ්‍ය ගත්තම ඔයගොල්ලෝ දැක්ක සේවාවන් 138කට වැඩි ප්‍රමාණයක් දෙනවා කියලා තිබ්බා. එතකොට මේ දෙන හැම සේවාවක්ම අපිට පුළුවන් ප්‍රධාන වර්ග 4කට බෙදලා දාන්න. මොනවද? මේ තියෙන්නේ සමහර සේවා තියෙනවා ඒ සේවාවන් දෙන්නේ පුරවැසියන්ට. තමන්ගේ රටේ පුරවැසියන්ට තමයි දෙන්නේ. තවත් සේවාවන් තියෙනවා ඒවා දෙන්නේ වෙනත් රාජ්‍යයන් වලට. ඒ කියන්නේ වෙනත් රාජ්‍යයන් වලට තමයි මේ සේවාවන් ටික දෙන්නේ. මම කියනවා. අපි කතා කරමු. තවත් සේවාවන් තියෙනවා ඒ සේවාවන් දෙන්නේ ව්‍යාපාර කරන අයට. තවත් සේවාවන් දෙනවා ඒ සේවාවන් දෙන්නේ සේවකයන්ට. රජයේ සේවකයන්, රජයේ තනතුරු වල වැඩ කරන සේවකයන්. හරිද? හරි. ඒතර බලන්න
රජයෙන් පුරවැසියන්ට දෙන සේවාවන් ගත්තම ඔයගොල්ලෝ දන්නවා මෙන්න මේවා තමයි රජයෙන් පුරවැසියන්ට දෙන සේවා. ඇත්තටම ගොඩක් තියෙනවා අපි ලේසිම ටිකක් මතක තියාගමු. මේ බලන්නකෝ. බිල්පත් ගෙවීමේ සේවාව ලබා දෙනවා. ඒ කියන්නේ මොකද්ද අපිට කෙලින්ම පුළුවන් මේ ඊරාජ්‍ය කියන වෙබ්සයිට් එකට යන්න මේකේ කොහේ හරි තැනක ඇති මේ බිල් ගෙවන්න. හරිද මට දැන් මේකේ හොය ඉන්න යන්නේ නැහැ. විදුලි බිල වෙන්න පුළුවන්, ජල බිල වෙන්න. ඔය බිල්පත් ගෙවීම සේවාව අපිට ලබා දෙනවා පුරවැසියන්. ඒතර වාහන බලපත්‍ර අලුත් කිරීමේ සේවාව ලබා දෙනවලු. දැක්කද? ඒතර ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය බලන්න අපිට දෙනවා. හරිද? ශ්‍රී ලංකා සිටියෙන් බලා ගන්න පුළුවන්. තව මේ වගේ ගොඩක් දේවල් තියෙනවා. අපි ඒවා මතක තියාගන්න නැතුව ඉමු. එච්චර අපිට ඕනේ නැති හින්දා අපි ඕනම දේවල් ටික විතර මතක තියාගමු. හරිද? හරි. ඒතර මේ විදිහට මොනවද ඊ රාජ්‍යයෙන් පුරවැසියන්ට ලබා දෙන සේවාවන්? බිල්පත් ගෙවීම සේවා මතක තියාගන්න ලීසින්. බිල්පත් ගෙවන්න ලබා දෙනවා. ඒතර වාහන බලපත්‍ර අලුත් කිරීමේ සේවා ලබා දෙනවා. ශ්‍රී ලංකාවේ සිටියේම ලබා දෙනවා. නීති පද්ධතිය. ශ්‍රී ලංකාවේ නීති කොහොමද තියෙන්නේ කියලා බලන්න නීති පද්ධතිය බලා ගන්න මේ අවස්ථාව ලබා දෙනවා. හරිද? ඉතින් ඕක කෙටින් ලියවම ඇති. බිල්පත් ගෙවීම සේවා, වාහන බලපත්‍ර අලුත් කිරීම, නීති පද්ධති ශ්‍රී ලංකා සිටියේම. හරිද? මොනවද? ඊ රාජ්‍ය විසින් පුරවැසියන්ට දෙන සේවාවන්. හරිද? ඒතර මේකට අපි විශේෂ නමක් කියනවා G2C. G2C. මොනවද මේ G2C කියන්නේ? හරිම ලේසි. මේ කියන දේම තමයි. G2C කියන්නේ government to citizen. citizen කියන්නේ පුරවැසියන්. හරිද? government to citizen කියන්නේ රජයෙන් පුරවැසියන්ට. ඉතින් මේ දැන් අපි මෙච්චරලා කතා කරේ රජයෙන් පුරවැසියන්ට දෙන සේවාවන් තමයි. හරිද? දැන් ඒක ඔයගලන්ට තේරෙන්න ඇති. ඒතර බලන්න මේ වෙනත් රාජ්‍යයන් වලට දෙන සේවාවන් බලන්නකෝ. හරි වෙනත් රාජ්‍යයන් වල සේවාවන් දෙන සේවාවන් බලන්න ඒකට කියන්නේ G2G කියලා. ඒ G2G කියන්නේ G2G කියන්නේ හරිම ලේසි. government to government. government කියලා මම ලියන හැටිද? government එන්න එකක් කියනවා නේ. government to government. හරිද? government to government. ඒ කියන්නේ වෙනත් රාජ්‍යයකට වෙනත් රටක රාජ්‍යයකට. ඒ කියන්නේ අපේ රජයෙන් වෙනත් රටක රාජ්‍යයකට දෙන සේවාවන් ගැන තමයි මේකදී අපි කතා කරන්න යන්නේ. government to government. තවත් government එකකට. හරිද? G2G. හරි. එතකොට මොනවද දෙන්නේ? අනිවාර්යයෙන්ම රජයේ නීති රීති මොන වගේද කියලා බලා ගන්න දෙන්න ඕනේ. නේ? ඇයි කියන්නකෝ දැන් මෙහෙම මේ අපේ රජයෙන් වෙනත් රජයකට දෙන්නේ මේ වගේ සේවාවක්. ඇයි දැන් අපේ රටට සංචාරකයන් එද්දී නේ? අපේ රටට සංචාරකයන් එනවා නම් වෙන රටක ඉඳන් අපේ රටට එනවා නම් සංචාරකයන් ඒගොල්ලොන්ට පුළුවන් වෙන්න ඕනේ අපේ මෙන්න මේ ලංකාවට එන්නේ ලංකාවේ වෙබ්සයිට් එකට ඇවිල්ලා ඒගොල්ලොන්ට බලා ගන්න පුළුවන් වෙන්න ඕනේ ලංකාවේ නීති පද්ධතිය මොන වගේද කියලා. නේ සංචාරකයන්ට මොන වගේ පහසුකම් අපි දෙන්නේ කියලා ඒගොල්ලොන්ට දැනගන්න තියෙන්න ඕනේ. නේ අපේ පැත්තෙන් ගත්තොත් අපි වෙන රටකට යද්දී අපිට අවස්ථාවක් තියෙන්න ඕනේ අපි ඒ රටට ගිහිල්ලා අපි ඉන්නේ කොහොමද? ඒ රටේ නීති පද්ධතිය කොහොමද? ඒ රටේ සංචාරකයන්ට තියෙන තැන කොහොමද? ඔය වගේ දේවල් දැනගන්න පුළුවන් නම් හොඳයි. ඉතින් ඒ වගේ අපේ රජයෙන් කරලා තියෙන්නේ අපේ රජිනුත් එහෙම පිට රට වලින් එන කට්ටියට ඒ සේවාවන් ලබා දීලා තියෙනවා. මොනවද සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ සේවාවන් තමයි තියෙන්නේ. රජයේ නීති රීති මොනවද කියලා දැනගන්න ඒගොල්ලන්ට අවස්ථාව ලබා දීලා තියෙනවා. ඒතකොට සංචාරකයන් සඳහා සහාය වෙන ඒ තොරතුරු තියෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා සිතියම දීලා තියෙනවා. හරිද? ඔය වගේ තව ගොඩක් ශ්‍රී ලංකාවේ සුන්දර ස්ථාන රේගු විස්තර යනම නම් ගොඩක් තියෙනවා. ඔය මම හයිලයිට් කරලා තියෙන දෙක තුන මතක තියාගත්තම හොඳටම ඇති. නිකන් ඒක ඔළුවේ තියාගන්න හොඳටම ඇති. හරිද? හරි. එතකොට වෙන රාජ්‍යයෙන් ගත්තා මොනවද? G2G government to government රජයේ නීති රීති සංචාරකයන් සඳහා සහාය වීම ශ්‍රී ලංකා සිටියම වගේ තුනක් නියම් ඔළුවේ තියාගත්තා නම් ඇති. හරිද? හරිද බලන්න ව්‍යාපාර වලට. හරිද? ව්‍යාපාර ගත්තාම බලන්න G2B. හරි ලේසි නේ G2B. G2B කියන්නේ මොකද්ද එතකොට? G2B කියන්නේ හරිම ලේසි ව්‍යාපාර වලට අපි කියන්නේ බිස්නස් කියලා. එතකොට මෙතන අපි කියන්න පුළුවන් government to business. හරිද? government to business. හරිද? හරිද නේ? හරි. government business ඔය විදිහට අපිට කියන්න පුළුවන්. හරිද? ඒතර බිස්නස් වලට දෙන මොනවද ඒ දෙන්නේ? මුදල් ගෙවීම් සේවා, බැංකු තොරතුරු, ඒතර ව්‍යාපාර ලියාපදිංචි කරන ඒ සේවාවන් ලබා දෙනවානේ. ඔන්න වගේ ව්‍යාපාර වලට ඔය වගේ සේවාවන් සෙට් එකක් තමයි ලබා දෙන්නේ. හරිද? ඒතකොට සේවකයන්ට ගත්තම කියන්නේ මේ රජයේ රස්සාගෙන සේවකයන් ඉන්නේ. එයාලා ගත්තම එයාලට මොනවද? ගැසට්, චක්‍ර ලේඛන, එයාලට ණය දෙන ඒ පහසුකම් කියන්නේ ණය ලබා ගැනීමේ පහසුකම් පිළිබඳ විස්තර ඔය වගේ දේවල් ඊ රාජ්‍යයෙන් ලබා දීලා තියෙනවා. තේරුණාද? ඉතින් ඔය දේවල් ටික නිකන් ඔලුවට දාගන්න සාමාන්‍යයෙන් ඊ රාජ්‍යයක් ගත්තම මේ සේවාවන් ගොඩක් ලබා දෙනවා. තම රටේ පුරවැසියන්ට සමාගම් වලට වෙන රටවල රාජ්‍යයන් වලට සේවාවන් ලබා දෙන එක තමයි කරන්නේ. තොරතුරු ආසන්නීය තාක්ෂණය යොදාගනිමින්. හරිද? ඒක යොදාගනිමින් තමයි මේවා කරන්නේ. ඒතර පුරවැසියන්ට දෙනවා government to C, ඒ කියන්නේ G2C, government to citizen. වෙන රාජ්‍යයන් වලට දෙනවා government to government, G2G. ඒතර ව්‍යාපාර වලට දෙනවා. ඒ කියන්නේ G2B, government to business. ඊට පස්සේ සේවකයන්ට දෙනවා. හරිද? ඒ කියන්නේ G2E, government to employees. හරිද? සේවකයන්. එතකොට පුරවැසියන්ට ගත්තම මොනවද? බිල්පත් ගෙවීම සේවා, වාහන බලපත්‍ර අලුත් කිරීම, එතකොට නීති පද්ධති ශ්‍රී ලංකා සියයන්. එතකොට ව්‍යාපාර වලට ගත්තම රජයේ නීති වෙනත් රාජ්‍යයන් වලට ගත්තම මොනවද? රජයේ නීති රීති සංචාරකයන් සඳහා සහාය වෙන විස්තර ශ්‍රී ලංකා සිටියම. එතකොට ව්‍යාපාර ගත්තම එයාලට මුදල් ගෙවීම සේවා, බැංකු තොරතුරු, ව්‍යාපාර ලියාපදිංචි කරන්නේ කොහොමද? හරි. එතකොට සේවකයන්ට ගත්තම G2E, government to employees නේ. එතකොට බලන්න ඒගොල්ලන්ට වඩා ගැසට් දෙනවා, චක්‍ර ලේඛන දෙනවා, ණය පහසුකම් පිළිබඳ විස්තර දෙනවා. නේ. එතකොට ওই ගැසට් චක්‍ර ලේඛන කියන්නේ හරිනේ ඔය රජයේ සේවකයන්ට කොච්චර වෙලාවක් වැඩ
කරන්න ඕනේද? ඒගොල්ලන්ගේ සැලරිස් වෙනස් වෙන්නේ කොහොමද? ඒගොල්ලන්ගේ තනතුරු වෙනස් වෙන්නේ කොහොමද? ඔය වගේ එක එක විස්තර තියෙනවා තමයි ඔය ගැසට් චක්‍ර ලේඛන කියලා කියන්නේ. ඉතින් ඒ කියන්නේ ඒවා දෙකක් ඈ ගැසට් කියන එකක් චක්‍ර ලේඛන කියන්නේ තව එකක් විදිහට තියෙන. ඒක නිකන් ලාවට නිකන් ඔළුවේ තියන් ඉන්න ගොඩක් වෙලාට අහන්නේ MCQ වලදී වගේ තමයි. හරිද? MCQ එකේ ඒකත් O level වලට අහයිද කියලා හිතනවා. මොකද ඊට වඩා අහන්න දේවල් තියෙන ඕන තරම්. පළවෙනි වරට නම් අහන්න පුළුවන්. MCQ එකට වගේ අහන්න පුළුවන්. නිකන් ඔළුවේ අදහසක් තියාගන්න. හරිද? හරි. එතකොට බලන්න ඒව තමයි ඊ රාජ්‍ය විදියට කියන්නේ රජයෙන් තොරතුරු සංනිධිත තාක්ෂණය යොදා ගනිමින් පුරවැසියන්ට වෙන රාජ්‍යයන් වල ව්‍යාපාර වලට සේවකයන්ට ලබා දෙන සේවාව. හරිද? මේ නිකන් තුනක් වගේ තුන ගාන වගේ මතක තියා මම නිකන් ඔළුවේ අදහස තියාගත්තා නම් හොඳටම ඇති. හරිද? හරි. එතකොට බලන්න ඒකත් හරි. ඊට පස්සේ බලන්න අපි කතා කරන්න යනවා දැන් අධ්‍යාපන ශාස්ත්‍රයට කොහොමද මේ තොරතුරු සංනිධිත තාක්ෂණය යොදාගන්නේ කියලා. ඇති දෙයක් නැහැ. මේ බලන්නකෝ ඉස්සර පොත්පත් අතර හිර වෙලා හිටියලු. දැන් මේ වෙන විට ක්‍රමක්‍රමයෙන් පොත්පත් දුරස් වෙලා ගිහිල්ලා පහසු ස්ථානයක පහසු ආකාරයෙන් හිඳමින් ඕනෑම වෙලාවක නේ ඕනෑම වෙලාවක මුළු ලෝම දැක ගැනීමේ හැකියාව මුළු ලෝම අධ්‍යයනය කිරීමේ හැකියාව වාසනාව මේ වෙනදී ඔබට ලැබිලා තියෙනවලු. ඒ තොරතුරු සංනිධිත තාක්ෂණය දිනු හින්දාලා. ඉතින් ඇත්තනේ නේ ඕවා අපි අමුතුවෙන් පාඩම් කරන්න අමුතුවෙන් තේරුම් ගන්න ඕන දේවල් නෙමෙයි. ඔයගොල්ලෝ මේ රෙකෝඩින්ග් එක බලන්න පවා තොරතුරු සංනිධිත තාක්ෂණي දිනුවත් එක්ක දැන් ඔයගොල්ලන්ට බලන්න ඔයගොල්ලන්ට කැමති වෙලාවක මේ වීඩියෝ එක බලන්න පුළුවන් පෝස්ට් කරලා ගිහිල්ලා මොනවා හරි කරලා ඇවිල්ලා බලන්න පුළුවන් ඒ ඔක්කොම තොරතුරු සංනිධිත තාක්ෂණي දිනුවත් එක්කනේ එහෙම නැත්නම් ඔයගොල්ලන්ට අනිවාර්යයෙන්ම කොහෙට හරි ඇවිල්ලා පැය දෙක ගානට එහෙම ඉඳගෙන මේ විදිහට ඉගෙන ගන්න වෙනවා හරිද ඉතින් මේ හැමදේම තොරතුරු සංනිධිත තාක්ෂණයත් එක්ක වැඩි දියුණු වෙගෙන ආපු දේවල් හරිද එතකොට මේ අධ්‍යාපනය ගත්තම මේ මෙහෙම ලොකුවට මතක තියාගන්න දෙයක් නැහැ සාමාන්‍ය පොඩි දේවල් දැන් ওই ටිකම තමයි මෙතනදී කතා වෙන්නේ මේ ඉතින් මේ බලන්නකෝ දැන් මේවා පාඩම් කරන්න එපා. හරිද? පාඩම් කරන්න දෙයක් නැහැ. මේවා තනිකර ඒකයි මාත් මේවා මේ නිකන් කියලා දීගෙන යන්නේ ඒකයි. හරි. එතකොට මේ ඕගොල්ලෝ මේවා පාඩම් කරන්න ඕනේ නැහැ. තේරුණාද? මේවා මේ අමුතුවෙන් ආයේ කටපාඩම් කරන්න ඕන දේවල් නෙමෙයි. මේවා අපිට මේ සාමාන්‍ය ඉදින්දා ජීවිතයේදී අපි දැකලා තියෙන අපිට හුරු දේවල්. හරිද? හුරු දේවල්ම තමයි මේ තියෙන්නේ. දැන් හොඳට බලන්න මෙතන දැන් පන්ති කාමරේදී ගත්තම කොහොමද තොරතුරු සංනිධිත තාක්ෂණය අපිට වැදගත් වෙන්නේ අපිට ප්‍රයෝජනවත් වෙන්නේ මේ බලන්න. පරිගණක ආශ්‍රිත සමර්පණ භාවිතය. ඉතින් දැන් අපිත් කරන්නේ දෙවෙනි පාඩමේදී මතකද? සමර්පණ කියන්නේ ප්‍රසන්ටේෂන්. හරිද? ඉතින් අර අපි දෙවෙනි පාඩම අර මම ඔයගලන්ට අර ඇනිමේෂන් දා අර එහෙට මෙහෙට යනවා. ඒ මම ඔයගලන්ට පෙන්නුවේ ප්‍රසන්ටේෂන් එකක්. නේද? ඉතින් ප්‍රසන්ටේෂන් එකකින් පෙන්නද්දී ඔයගලන්ට දැන් තේරෙනවා ඇති. ඒ රූප සටහනේම ඔයගලන්ට සාමාන්‍යයෙන් හොඳට මතක ඇති. නේ? සාමාන්‍යයෙන් නිකන් පොත බලාගෙන ඉගෙන ගන්නට වඩා ඒ රූප සටහනේම ඔයගලන්ට මතක ඇති. නේ? ඉතින් ඒ වගේ ප්‍රසන්ටේෂන් පාවිච්චි කරලා අපිට එහෙම පාඩම ඉගෙන ගන්න පුළුවන් උනේ තොරතුරු සංනිධිත තාක්ෂණයේ දිනුවෙ හින්දා. නේ? එතකොට බලන්න පරිගණක සහිත වීඩියෝ මේ පරීක්ෂණ සහිත වීඩියෝ දර්ශන. නේ? ඉතින් බලන්න මේ තොරතුරු සංනිධිත තාක්ෂණයෙන්ද අපිට පුළුවන් මොකක් හරි දෙයක් මෙන්න මෙහෙමයි කියලා කියනකට වඩා කෙලින්ම YouTube එකට ගිහලා වීඩියෝ එකකින් පෙන්වන්න පුළුවන්. එහෙම වීඩියෝ එකකින් පෙන්නපුවම ඔයගොල්ලෝ දන්නවා අපිට සාමාන්‍යයෙන් අර නිකන් කියනකට වඩා හොඳට තේරෙනවා නේ. ඒතකොට ඒ වගේ වාසි තියෙනවා. ඒතකොට පරිගණක ඇසුරින් නිර්මාණය කිරීම, ඒ කියන්නේ පින්තූර සහ වීඩියෝ සකස් කරන්න පුළුවන්. අපේ නිකන් අපි ඉගෙන ගන්න දේට සම්බන්ධව පින්තූර වීඩියෝ සකස් කරන්න පුළුවන්. ඒතකොට අපිට print out ගන්න පුළුවන් නේ. print out ගන්න පුළුවන් වැදගත් ලියකියවිල්ල. ඒතකොට අධ්‍යාපනික ක්‍රීඩා තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා ඇති. අපිට නිකන් අර අපි විනෝදාස්වාදයට ගහන ක්‍රීඩා වගේම අධ්‍යාපනික ක්‍රීඩාවක් තියෙනවා. හරිද? එතකොට ඒ වගේ සාමාන්‍ය අපි මේ අන්තර්ජාලය ඔස්සේ අධ්‍යාපනික තොරතුරු රැස් කිරීම නේ. හරිද? අන්තර්ජාලය ඔස්සේ අධ්‍යාපන තොරතුරු රැස් කිරීම. ඔය වගේ ගොඩක් ප්‍රයෝජනවත් දේවල් අපිට තියෙනවා. අපිට ගන්න පුළුවන් තොරතුරු සංනිධිත තාක්ෂණයේදී. එතකොට මෙච්චරලා අපි මේ කතා කරේ පන්ති කාමරේදී කොහොමද මේක වැදගත් වෙන්නේ කියලා. හරිද? එතකොට බලන්න තව දෙයක් තියෙනවා. ඕනෑම තැනකදී ඕනෑම වෙලාවකදී අධ්‍යාපන ලබා ගැනීම හැකියාව. ඒක තමයි වැදගත්ම දේ. නේ? ඉස්සර වගේ මේ හරියට මෙන්න මේ වෙලාවටම ඇවිල්ලා මෙන්න මේ වෙලාවට ඉගෙන ගන්න ඕනේ මෙන්න මෙච්චරක් ඉගෙන ගන්න ඕනේ කියලා ගන්නෑ. ඔයාට කැමති වෙලාවක ඔයාට කැමති තැනකදී එක්ක ඇඳේ ඉඳන් එක්ක පුටුවේ ඉඳන් හැබැයි මම නම් කියනවා දැන් මේ රෙකෝඩින්ග් එකෙන් බලද්දි ඔයාලා හොඳට පුටුවක ඉඳගෙන පොඩ්ඩක් හොඳට පුටුවට කොන්ද හේතු කරගෙන නේ. එහෙම සාමාන්‍යයෙන් එහෙම බලන්න මොකද මේ කවදාවත් පාඩම් කරද්දිවත් ඇඳට එහෙම යන්න එපා. කිසිම තේරුමක් නැහැ. ඇඳ තියෙන්නේ නිදාගන්න. ඉතින් ඇඳට ගියපු ගමන් අනිවාර්යයෙන්ම නිදිමත එනවා. ඒක කොච්චර වුමනන් හිටියත් නිදිමත එනවා. ඒකින්ද කවදාවත් පාඩම් කරද්දී නම් ඇඳට නම් යන්න එපා. හරිද? හොඳට මේසෙක ඉඳගෙන පුටුවට හේතු වෙලා කොන්ද ගෙලින් තියාගෙන නැත්තම් ටිකක් වෙලාදී අමාරුයි. හරිද? කොන්ද ගෙලින් තියාගෙන වැඩ ටික කරගෙන යන්න හොඳට කරගන්න පුළුවන්. ක්ලාස් එකක් බලද්දී උනත්, ඒතකොට ක්ලාස් එකට ලයිව් ජොයින් වෙද්දී උනත්, වෙන සබ්ජෙක්ට් එකක් පාඩම් කරද්දී උනත් මේ විදිය කරලා බලන්න ඔයාලට වැඩි වෙලාවක් වැඩ කරගන්න පුළුවන්. තේරුණාද? හරි. ඒතකොට මෙතන කියලා තියෙන්නේ මොකද? ඕනෑම තැනකදී ඕනෑම වෙලාවකදී අධ්‍යාපනය ලැබීමනේ. හරි. උදාහරණයක් විදිහට මේගොල්ලෝ වෙබ්සයිට් එකකුත් දීලා තියෙනවා. හරි. ඉතින් මේ වෙබ්සයිට් වලින් දෙකක් තුනක් නිකන් ඔලුවට දාගන්න මේ www.schoolnet.lk කියලා වෙබ්සයිට් එකක් තියෙනවා. ඒතකොට nanasala.lk www.etaxalawa.moe.gov.lk කියලා එකක් තියෙනවා. ඉතින් මේ වගේ වෙබ්සයිට්ස් ගොඩක් තියෙනවා. හරිද? මෙතනින් මම පෞද්ගලික වාස වෙබ්සයිට් එකක් තමයි මේ තියෙන්නේ. හරිද? මෙන්න මේ etaxalawa කියන එක. හරිද? www.etaxalawa.moe
moe.gov.lk කියන මෙන්න මේක මාත් පාවිච්චි කරලා තියෙන වෙබ්සයිට් එකක්. ඉතින් මේකේ දැන් මම ඔයගලන්ට ගිහිල්ලා පෙන්නන්න. ඔයගලන්ට පුළුවන් මේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔයගලන්ගේ සබ්ජෙක්ට් වලට ඕන දේවල් ඉගෙන ගන්න පුළුවන් ලේසියෙන්. හරිද? හරි මේ බලන්නකෝ. මෙහෙම තමයි මේකේ තියෙන්නේ. ඔබේ පන්තිය සොයා ගන්න කියලා තියෙනවා. ඉතින් මම ඒකට ක්ලික් කරන්න. හරිද? මේ බලන්න ඊට සොයාට පුළුවන් ඔයාගේ මේ ග්‍රේඩ් එක සිලෙක්ට් කරන්න. මේ බලන්න මේ ගොඩක් හැම ග්‍රේඩ් එකෙම තියෙන මේ A level වලට යනකම්ම තියෙනවා. හරිද? ඉතින් දැන් අපි 9ද නෑ 10. හරිද? 10 ශ්‍රේණිය ගමුකෝ. හරි. 10 ශ්‍රේණිය ගත්තම ඔයාගේ පුළුවන්. හරිද? 10 ශ්‍රේණිය කියලා මේ බලන්න මේ සබ්ජෙක්ට්ස් ටික අපිට තෝරගන්න තියෙනවා. හරිද? මෙතනින් මම ගන්නම්කෝ දැන් අපේ IT ම ගමුකෝ අපි. කො. මම ගන්නම් කොයිටි නැද්ද? ඉතින් තොරතුරු සංවේදී තාක්ෂණේ. හරිද? ඒතර බලන්න තොරතුරු සංවේදී තාක්ෂණේ ගියාට පස්සේ මේ ඒගොල්ලෝ බලන්න වීඩියෝ විදිහට ගන්නලා දීලා තියෙනවා. මේ බලන්න මේ අපි ගමු දෙවෙනි පාඩම අපි කරන පාඩම. දෙවෙනි පාඩම ගමු. අපි දෙවෙනි පාඩම ඉවරයි නේ. හරි. දෙවෙනි පාඩම ඉවරයි කොහොමදයි? දෙවෙනි පාඩම ඉවරින්ද අපි ඒක ගමු. මේ බලන්න මේ පොඩි පොඩි වීඩියෝ වලින් කියලා දීලා තියෙනවා නේ. පරිගණක වර්ගීකරණය ගැන එහෙම මේ බලන්න මේ දැක්කද? මේ පරිගණක ජාලකරණය ගැන මේ දැන් අපි හොඳටම දන්න එකක් ගමු. අපි ගමුකෝ මේක ගමුකෝ. පරිගණක වර්ගීකරණය අපි කතා කරලා තියෙන එකනේ. නිකන් බලමු මොනවද තියෙන්නේ කියලා. ආයෙක ඩවුන්ලෝඩ් කරන්න එන්නේ. හරි. ඒ කියන්නේ මොකක් හරි ඔඩියෝ එකක්. ඒ කියන්නේ මේ සවුන්ඩ් ෆයිල් එකක් විදිහට තියෙන මොන හරි කියලා දෙන ඒවා ඇති. එතකොට මෙතන ටෙක්ස්ට් බුක් එක ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. හරිද? මේ ටෙක්ස්ට් බුක් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් ක්‍රියාකාරකම් තියෙනවා නේද? මේ බලන්න. පරිගණකයේ ප්‍රධාන කොටස් ක්‍රියාකාරකම්. බලමු මොකක්ද ඒ කියලා. ලෝඩ් වෙන්නේ. මේ තියෙන පහත දකුණු පස රූපය දැක්වෙන උපක්‍රමයට ගැලපෙන නාමයේ සමග යා කරන්න. හරිද? ඉතින් ඔය වගේ ඒවා මේ ගොඩක් තියෙනවා මේ. හරි ක්‍රියාකාරකම් තියෙනවා. ඔයගලන් try කරලා බලන්න පුළුවන්. නේ? ඔයගලන් try කරලා බලන්න. අපි නිකම්ම try කරලා බලමුද මේකට ආපු එකේ. හරිද? මේක විතරක් මම දැන් try කරන්න අපිට ලොකුට වෙලා වෙකන් බැරිද? ඉතින් ඕගොල්ලෝ මේ site එකට ඇවිල්ලා මේවා නිතරම කරලා ඕගොල්ලන්ගේ මේ මතකය කොහෙ ගියද? ඕගොල්ලන්ගේ මතකේ වැඩි කරගන්න මේ මතකේ ආපහු අලුත් කරගන්න පුළුවන්. හරිද? මොකද්ද අපි අර ගත්ත ක්‍රියාකාරකම් ගමුකෝ පරිගණකයේ කො මොකද්ද මම කියුවේ? මේකද? හරි මේ තියෙන. ඒතර මේ බලන්න මෙතන මේ මෙහෙයුම් යටි ගත්තම දන්නවනේ මෙහෙයුම් යටි කියන්නේ මොකද්ද? ජොයිස්ටික් එක මේ තියෙන. මේ තියෙන මෙහෙයුම් යටි ගත්තම මේ තියෙන ජොයිස්ටික් එක ඔනක තමයි මෙහෙයුම් යටි කියලා කියන්නේ. හරි ඔයගොල්ලන් මතක ඇති. ඒතර ප්‍රධාන මතකය කියන්නේ RAM එකනේ නේ. RAM එක මේන් මෙමරි එක මෙන්න තියෙනවා RAM එක මේන් මෙමරි එක. ඊට පස්සේ ආලෝක පෑන් කියන්නේ ලයිට් පෙන් එක නේ. මේ තියෙන ලයිට් පෙන් එක යටම ඊට පස්සේ ස්පර්ශ සංවේදී තිරය මේන් තියෙන උඩින්ම ප්‍රකාශ අනුලක්ෂණ කියන ඔප්ටිකල් මාක් රීඩර් මේ තියෙන ඔප්ටිකල් මෙතන පොඩි අවුලක් තියෙනවා නේ ඔයගලන්ට තේරෙනවද මේ තියෙන ඔප්ටිකල් කැරක්ටර් රීඩ් එකක් නේද මතකද ඔයගලන්ට හොඳට අවධානයෙන් අහන් හිටපු කෙනෙක්ට මේක මතක වෙන්න ඕනේ මොකද මේ ඔයගලන්ට මේක පේනවා රූපෙම මේ කැරක්ටර්ස් තමයි රීඩ් කරන්නේ නේ අර කොලේක පත්‍රයක තියෙන දේක් ඔය අරගෙන ගන්නේ උකට අපි කිව්ව ඔප්ටිකල් කැරක්ටර් රෙකග්නයිසර් කියලා නේ ඔප්ටිකල් මාක් රෙකග්නයිසර් කිව්වේ මොකද්ද මාක් එක සලකුණු තිබ්බේ උත්තර පත්‍ර බහුවර්ණ වල මතකද ආන්නේ බාණ්ඩ තමයි උතන තියෙන්න ඕනේ. ඒක නෙමෙයි ඔය තියෙන උතන තියෙන OCR එකක්. හරිද? එතන පොඩි වැරද්දක් තියෙනවා. ඒක ගණන් ගන්න එපා. එතකොට ආයෙ ගත්තොත් බහුමාධ්‍ය ප්‍රක්ෂේපණය කියන්නේ මේ ඔය තියෙන මල්ටිමීඩියා ප්‍රොජෙක්ට් එක. එතකොට ණයපත් හරපත් කියවනය කියලා දීලා තිබ්බට ඒක මේකේ නෑ නේ. ඒක වැරදිලා වෙන්නද? මන් දන්නේ නෑ. ණයපත් හරපත් කියවනේ මේකේ නෑ. ණයපත් හරපත් කියවනේ. මේක. හරි මේක. ඒ කියන්නේ මේ ක්‍රෙඩිට් කාඩ් ඩෙබිට් කාඩ් තියෙන්නේ. ක්‍රෙඩිට් කාඩ් ඩෙබිට් කාඩ් අර ඔයගොල්ලෝ දැකලා තියෙනවා ඔයගොල්ලෝ මේ සුපර් මාකට් එකට ඔය කීල් සාපිකෝ මොකක් හරි එකට ගියාට පස්සේ මේ ඔයගොල්ලෝ ගාව තියෙනවා නම් ක්‍රෙඩිට් කාඩ් එක හරි ඩෙබිට් කාඩ් එක හරි දුන්නාම අර මැෂින් එක අදින්න ඕක දාලා ඔය මැෂින් එක ඔය පෙන්නලා තියෙන්නේ හරිද ඒක තමයි තියෙන්නේ ඒතර ඒක එතන ගානට ගලපෙනවා ඊට පස්සේ ආයෙ ගත්තම මොකද්ද සැනලි මතකය කියන්නේ අමිතින් සැනලි මතකය කියන්නේ මේකත් නේ ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකක් මේකත් ඉතින් ඔය තියෙන්නේ SD කාඩ් එකේ යටතේ තියෙන්නේ. තව ෆ්ලෑෂ් ඩ්‍රයිව් එකක් අපි ඉගෙන ගත්තා USB එකනේ. ඉතින් ඔය එක ඇක්ටිවිටීස් තියෙනවා. ඔයගලන්ට නිකන් ඉන්නලා ගිහලා කරලා බලන්න පුළුවන්. හරි ඉතින් මේ වගේ ගොඩක් වෙබ්සයිට් තියෙනවා. මේ මොකද්ද? තොරතුරු සංවේදන තාක්ෂණය අධ්‍යාපනය සඳහා කොහොමද ප්‍රයෝජනවත් වෙන්නේ කියලා තමයි අපි දැන් ඒ බැලුවේ. හරි ඉතින් මේ වගේ වෙබ්සයිට් නිකන් උඩින් පල්ලේ මතක තියාගන්න MCQ වලදී අහුවත් වගේ තමයි. උඩින් පල්ලේ නිකන් මතක තියාගන්න මේ වගේ වෙබ්සයිට් උත් තියෙනවා කියලා. හරිද? එතකොට මෙතන තව පොඩි පොයින්ට් එකක් තියෙනවා. මේ ડોකියුමන්ට් එක මම ඔයගොල්ලන්ට දෙනවා. හරිද? මේ ડોකියුමන්ට් එක මම ඔයගොල්ලන්ට දෙනවා. මොකද පළවෙනි පාඩමේ ආය අමුතුවෙන් අපිට නෝට් ලියන්නවත් මොනවත් තරමනම් කරන්න ඕනේ නැහැ. හරිද? නෝට්. මෙහෙමයි නෝට් ලියන්න කියන්නේ මෙහෙමයි.
ඔව් නෝට් ලියන්න ඕනේ නැහැ පළවෙනි පාඩමේ ලොකුවට මේක පුළුවන් නම් දැන් මෙහෙමයි. ඒ කියන්නේ මෙහෙමයි දැන් මේක නිතරම මේ ෆයිල් එක නිතරම ටග් ගාලා පළවෙනි පාඩමේ දෙයක් හොයාගන්න ඕන නම් ටග් ගාලා ෆෝන් එක අරගෙන මේ ෆයිල් එක ඔන් කරගෙන හයිලයිට් කරපු ටික බලන්න පුළුවන් කමක් තියෙන කෙනෙක් ආය අමුතුවෙන් මේකේ නෝට් එක ලියන්න ඕනේ නැහැ. හරිද? හැබැයි එහෙම බැරි කෙනෙක්ට, ඒ කියන්නේ කම්පියුටරෙන් ලොග් වෙන කෙනෙක්කින් වෙන්න පුළුවන්. එහෙම බැරි කෙනෙක්ට මේ මම හයිලයිට් කරලා තියෙනවා නේද කහ පාටින්. ඔන්න ඔය ටික නෝට් කරගන්න පුළුවන්. පළවෙනි පාඩමේ. තේරුණාද? හරිද? එහෙම කෙනෙක්ට මං අත්‍යවශ්‍යම දේවල් ටික විතරයි කහ පාටෙන් හයිලයිට් කරලා තියෙන්නේ. මාර්ම පොඩ්ඩයි තියෙන්නේ. හරිද? ඉතින් ඒ ටික ඔයගලන්ට මේ නෝට් එක දාගන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. එහෙම නැත්නම් මේ ටක් ගාලා මේ හදිස්සිය ටක් ගාලා ඕන ගමන් මේ ෆයිල් එක ඔන් කරගෙන බලන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් නෝට් එකක් දාගත්තේ නැති වුණාටත් ලොකුවට ප්‍රශ්නයක් නැහැ. හරිද? හරි. කොහොමද මේවා මේ පාඩම් කරන තරම් දේවල් නෙමෙයි ඉන්නේ. ඒක ඔළුවේ තියාගෙන තමන්ගේ අදහසින් තමන්ගේ භාෂාවෙන් ගිහලා ලියන්න තමයි තියෙන්නේ. හරිද? හරි. මෙතන තව පොඩි ඉගෙන ගන්න දෙයක් තියෙනවා. මේ බලන්න නිවසේ සිටම අන්තර්ජාලය යොදා ගනිමින් ගුරුවරයෙකු හා සම්බන්ධ වීමට ඔව් හරිද මේ ඒ කියන්නේ නිවසේම අන්තර්ජාලය යොදා ගනිමින් ගුරුවරයෙකු හා සම්බන්ධ වීම. ඒ කියන්නේ මේ ඕගොල්ලෝ කරන්නේ ඒක තමයි. හරිද? ඕගොල්ලෝ නිවසේ ඉඳන්ම අන්තර්ජාලය හරහා ගුරුවරයෙකු හා සම්බන්ධ වෙන එක තමයි මේ කරන්නේ. හරිද? ඉතින් මේකට අපි විශේෂ නමක් කියනවා WBT. නැත්නම් ඔව් web based training කියලා කියනවා. එහෙම නැත්නම් web based learning කියලා කියනවා. තේරුණාද? ඉතින් මේකත් පොඩ්ඩක් MCQ එකකට මේ අහන්න පුළුවන් නේ. නිවසේ සිටම අන්තර්ජාලය යොදා ගැනීම ගුරුවරයෙකු හා සම්බන්ධ වීමට කියන නම අහන්න පුළුවන්. නම් දෙක තුනක් දීලා. ඉතින් web based training කිව්වත් හරි web based learning කිව්වත් හරි නිකන් ඔළුවේ තියාගන්න. හරිද? හරි. කොහොමද MCQ වලට අහන්න ඉඳලා ලොකුවට පාඩම් කරන්න ඕනේ නැහැ. එතකොට මේ බලන්න තව වාසි තියෙන අධ්‍යාපන ශාස්ත්‍රය එකක් තමයි බලන්න. ඉගෙනීම සඳහා ගුරුවරයාට ආධාරකෙක් වීම. ඇත්තනේ නේ විස්තර කර දීමට අපහසු පාඩම් සහ රූප සටහන් සජීවීකරණ, ඒ කියන්නේ වීඩියෝ ඇනිමේෂන් පෙන්නලා මට ඕගලන්ට මේ ගොඩක් හොඳට කියලා දෙන්න පුළුවන්. එතකොට මේ වගේ අර මම කරා වගේ ප්‍රසන්ටේෂන් දාලා හොඳට කියලා දෙන්න පුළුවන්. නේ පාඩම් සටහන් සකස් කරලා දෙන්න පුළුවන් පරිගණක යොදාගෙන. හරිද? අන්තර්ජාලය මගින් විෂයන්ට අදාළ තොරතුරු පෙන්නලා දෙන්න පුළුවන්. හරිද? ඒ වගේ ගොඩක් වාසි තියෙනවා. ඒ කියන්නේ මේ අධ්‍යාපන ශාස්ත්‍රය ගත්තාම අපිට තොරතුරු සම්නිධි තාක්ෂණය යොදා ගන්න පුළුවන් ගොඩක් අවස්ථා ඔන්න විදිහට අපිට බලා ගන්න පුළුවන්. හරිද? හරි බලන්න සරල දේවල් නේ. ඕවා ලොකුට අහන්න ඉදිකුත් නෑ. අහනවා නම් ඉතින් සාමාන්‍යයෙන් අහයි. දැන් මේ වගේ අහන්න පුළුවන් ඉතින් මෙහෙම කොහමද? ඉගෙනීම සඳහා ගුරුවරයාට තොරතුරු සම්නිධි තාක්ෂණයේ ආධාරකයක් වන ආකාරය පහදන්න. හරිම ලේසි නේ. ඔයාට අග්ගල මවා ගන්න ඔන්ලයින් ගුරුවරයෙක්. මොකද්ද? කොහොමද එයා තොරතුරු සම්නිධි තාක්ෂණය පාවිච්චි කරලා ඉගෙනන එක හොඳට කරන්නේ? කොහොමද? ප්‍රසන්ටේෂන් පෙන්නනවා, වීඩියෝ පෙන්නනවා, නෝට්ස් ටයිප් කරලා දෙනවනේ. ඔය වගේ දේවල් ටක් ගාලා අපිට හිතලා එහෙමම ලියන්න පුළුවන්. 아무තෙන් කටපාඩම් කරන්න දෙයක් නැහැ. නේද? හරි. එතකොට මෙතන මේ තව ඉගෙනුම් කළමනාකරණය කියලා තියෙනවා. ඒක නම් ලොකුට අදාළ වෙන්නේ නැහැ. ලොකුට පාඩම් කරන්න තරම් දෙයක් නැහැ. ඒක ලොකුට හිතන්න එපා. මෙතන පොඩ්ඩක් බලන්නකෝ. දැන් මේ ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය කියන්නේ ඉතින් සාමාන්‍යයෙන් මේ ඉගෙනවීම ඒ ක්‍රියාවලිය කළමනාකරණය කරන පද්ධතිය. මොකක් හරි සිස්ටම් එකක්. හරිද? ඉතින් මේ වගේ ඉගෙනවීම කළමනාකරණයේ සිස්ටම් එකකින් මේ වගේ සිස්ටම් එකකින් ඒ කියන්නේ ඔන්ලයින් තොරතුරු සම්නිධි තාක්ෂණය යොදාගෙන හදන මේ වගේ සිස්ටම් එකකින් හරිද? මොනවද තියෙන පහසුකම්? ශිෂ්‍යයාට තියෙන පහසුකම් මොනවද? ගුරුවරයාට එහෙම නැත්නම් පාසලේ කළමනාකාරීත්වය කියන්නේ ගුරු මණ්ඩලයට තියෙන වාසි මොනවද? හරිද? ඒ වගේ එයාලට තියෙන පහසුකම් මොනවද? හරිද? ඉතින් ඒ වගේ පොඩ්ඩක් අපිට මේ කරුණු වගේක් අපි දැන් කතා කරමු මොනවද තියෙන පහසුකම් කියලා. මතක තියාගන්න මම ඔයගලන්ට highlight කරලා තියෙනවා කරුණු 3 ගානේ. හරිද? හරි. ඒ කරුණු 3 ගානේ මතක තියාගන්න මම highlight කරලා තියෙනවා. දැන් මේ කරුණු 3 අපි හරි. එතකොට බලන්න ශිෂ්‍යයා ගත්තාම ශිෂ්‍යයාට මොකද්ද මේ වගේ පද්ධතියකින් තියෙන වාසි? මේ බලන්නකො හරිම ලේසි. පාසලේදී එහෙම නැත්නම් නිවසේදී හෝ පහසු ස්ථානයකදී සිට අවශ්‍ය වේලාවකදී ඉගෙනුම් මේකක සම්බන්ධ වීමේ හැකියාව. එයාට ලේසියෙන්ම පුළුවන් ගෙදර ඉඳන් හරි ඉස්කෝලේ ඉඳන් හරි කොහේ හරි තැනක ඉඳන් ඕනෑම වෙලාවක ඉගෙනීමේ ඒකක සම්බන්ධලා ඉගෙන ගන්න පුළුවන්. ශිෂ්‍යයාට තියෙන ලොකු පහසුකමක් නේ මේ තොරතුරු සම්නිධි තාක්ෂණය. හරිද? ඉගෙනුම් කළමනාකරන පද්ධතියකින්. හරිද? එතකොට තව තියෙනවා මේ බලන්න. පාසල් පැවරුම් නිවසේදීම නිම කර එසැනින් උඩුගත කිරීමේ හැකියාව. නේ? දැන් ඔයගොල්ලෝ කරන්නේ ඔයගොල්ලෝ දැන් මේ රැන්ඩම් ටෙස්ට් වන්න එකේදී ඔයගොල්ලෝ එසැනින් නම් කරේ නෑ වෙලාව වරන් හරි කොහොම හරි මේ ටෙස්ට් එක ඉවර කරලා මට ඒ වගේ උත්තර ටික අප්ලෝඩ් කරලා දුන්නා. නේ අපි හම්බුනේවත් නෑ නේද? ඒ වගේ පහසුකම් තියෙනවා. ඒතකොට තව පහසුකමක් මෙතන තියෙනවා. මේක නම් ඉතින් ඔයගොල්ලන්ට පහසුකමකුත් නෙමෙයි. මොකද්ද? දෙමාපියන්ට දරුවන්ගේ අධ්‍යාපන ප්‍රගතිය නිවසේ සිටම දැනගත හැකි වීම. නේ? දෙමාපියන්ට පුළුවන් ගෙදර ඉඳන්ම දරුවාගේ කොහොමද දරුවා ඉගෙන ගන්න ප්‍රගතිය කොහොමද කියලා බලන්න පුළුවන් ගෙදර ඉඳන්. නේ මේ වගේ ඉගෙනුම් කළමනාකරන පද්ධතියකින් තොරතුරු සම්නිධි තාක්ෂණය යොදාගෙන නිර්මාණය කරලා තියෙන. හරිද? හරි. ඉතින් ඉස්සරහට මේව අපේ ඉස්කෝලවල වල අනිවාර්යයෙන්ම දියුණු වෙලා එයි. හරිද? අනිවාර්යයෙන්ම ගෙදර ඉඳන් ඔක්කොම කියන්නේ ගෙදර ඉඳන්ම ඉගෙනීම එකක හා සම්බන්ධ වෙන්න පුළුවන් විදියට. එතකොට ඔයගොල්ලන්ගේ homeworks upload කරන්න පුළුවන් විදියට අර කොවිඩ් කාලේ ඔක සෑහෙන්න කරානේ. ඔයගොල්ලෝ හැම ඉස්කෝලේකම වගේ කොවිඩ් කාලේ ඔයගොල්ලෝ කොට මුණා. ඒතකොට දෙමෝපියන්ට දරුවන්ගේ අධ්‍යාපන ප්‍රගතිය බලන්න ඔය හැමදේම ඉස්සරහට හැදිලා එයි. හරිද? ඔය හැදෙනවා. අනිවාර්යයෙන්ම දැනටමත් හැදෙමින් පවතිනවා.
ඉස්සරහට අනිවාර්යෙන් ඔය හැදෙනවා. හරිද? ඒතර පාසල් කළමනාකාරීත්වය ගත්තම එහෙම නැත්නම් ගුරු මණ්ඩලය වගේ ගත්තම මේගොල්ලන්ට තියෙන පහසුකම් මොනවද? ගුණාත්මක ඉගෙනුම එකක පද්ධතියට එකතු කරන්න පුළුවන් ඒගොල්ලන්ට නේ. ඒගොල්ලන්ට ගෙදර ඉඳන් ටක් ගාලා ගුණාත්මක ඉගෙනුම එක දැන් මේ මම කරන්නේ මේ රෙකෝඩ් එකක් දානවා මේ ගුණාත්මක ඉගෙනුම එකකක් ඕගොල්ලන්ට දෙනවා. හරිද? ටක් ගාලා පද්ධතියට ඇතුළත් කරනවා. ඒතර පැවරුම් අධීක්ෂණය සහ ප්‍රතිඵල දැක්වීම. අර ඕගොල්ලෝ දෙන පැවරුම් ටික අධීක්ෂණය කරලා ප්‍රතිඵල දක්වන්නත් ලේසියි නේ. ආයෙ වගේම දැන් අරකෙම අනිත් එක මතක තියාගන්න ලේසි ටික තමයි මම මේ හයිලයිට් කරලා තියෙන්නේ. හරිද? ඊටැප් ඇල මගින් ඒ කියන්නේ ඔයගොල්ලෝ දාන ඊමේල් මගින් දෙමෝපියන් එහෙම නැත්නම් පාසල් සංවර්ධන සමිතිය සහ පාසල් ප්‍රජාවට අවශ්‍ය තොරතුරු යැවීම සහ තොරතුරු ලබා ගැනීමේ පහසුව නේ. ඔයගොල්ලන්ට පේරන් මීටිස් තියෙනවා කියලා එන්න කීකේ වද දෙන්න ඕනේ නැහැ. ඊමේල් එකක් දැම්මා විස්තර ලබා ගත්තා. හරිද? හරිම ලේසි. මේ තුන මතක තියාගන්නත් හරිම ලේසි නේ. මේ පැත්තෙන් ශිෂ්‍යයාට ඉතින් ඕනම වෙලාවක ඕනම තැනක ඉඳන් ඇක්සස් කරන්න ඉගෙනුම් මේකක හා සම්බන්ධ වීම කියලා ලියන්න පුළුවන්. අනිත් පැත්තෙන් පාසල් කළමනාකාරීත්වයට ඒකම අනිත් පැත්තට හරවලා ලියන්න පුළුවන්. ගුණාත්මක ඉගෙනුම් මේකක පද්ධතියට එකතු කරන්න පුළුවන් කියන එක නේ. ඊට පස්සේ මෙතන පාසල් පැවරුම් නිවසේදීම නිම කර එසෙනින් උඩුගත කිරීමේ හැකියාව ශිෂ්‍යයාට තියෙද්දී ඒකෙම අනිත් පැත්තට පැවරුම් ඒ දෙන පැවරුම් අධීක්ෂණය සහ ප්‍රතිඵල දැක්වීමේ හැකියාව තියෙනවා පාසල් කළමනාකාරීත්වයට. හරිද? ඒ වගේම අනිත් එක තමයි දෙමාපියන්ට දරුවන්ගේ අධ්‍යාපන ප්‍රගතිය නිවසේ සිටම දැනගන්න පුළුවන් ශිෂ්‍යයාගේ පැත්තෙන් ගත්තොත් ශිෂ්‍යයාට තියෙන වාසිය පාසල් කළමනාකාරීත්වය ගත්තොත් ඊට පැල මගින් දෙමාපියන් පාසල් සංවර්ධන සමිතියගේ ප්‍රජාවට අවශ්‍ය තොරතුරු ඒ නිසා ටක් ගාලා තොරතුරු ලබා ගන්න පුළුවන් කියලා ලියන්න පුළුවන්. මොනවද මේ ඉගෙනුම් කළමනාකරන පද්ධතියක තියෙන පහසුකම් තමයි අපි මේ කතා කරන්නේ. හරිද? ශිෂ්‍යයාට තියෙන පහසුකම් තුනක් කතා කරා. පාසල් කළමනාකාරීත්වයේ තියෙන පහසුකම් තුනක් ගැන කතා කරා. ඉතින් ওই තුන ගාන මතක තියාගත්තොත් හොඳටම ඇති. තේරුණාද? ওই තුන ගාන මතක තියාගත්තොත් හොඳටම ඇති. හරිද? හරි. එතකොට බලන්න දුරස්ථ අධ්‍යාපනයේ ගති ලක්ෂණ කියලා පොඩි මාතෘකාවක් තියෙනවා මේ. ඇති දෙයක් නැහැ නේ. දුරස්ථ අධ්‍යාපනය කියන්නේ දුර ඉඳන් ඔන්ලයින් ඉගෙන ගන්න අධ්‍යාපනයේ තියෙන මේ ගති ලක්ෂණ මොනවද? හරිම සරලයි. මේ අපිට තේරෙන දේවල් මේ බලන්න. නම්‍යශීලී කාලරාමුව තුළ පහසු ස්ථානයක සිට අධ්‍යාපනය හැදෑරීමට ඇති හැකියාව නේ. උදාහරණයක් විදිහට දැන් මේ මම ඔයගොල්ලන්ට දාන වීඩියෝ එක ඕගොල්ලන්ට පුළුවන් ඕගොල්ලන්ට නම්‍යශීලී කාලරාමුව තුළ කියන්නේ ඕගොල්ලන්ට පුළුවන් වෙලාවක ඕගොල්ලන් නිදහස් වෙලාවක කැමති තැනක ඉඳන් ඕගොල්ලන්ට මේ අධ්‍යාපනය ලබන්න පුළුවන් නේ. ඊට පස්සේ බලන්න මාර්ගගත ඔන්ලයින් පැවරුම් සහ ප්‍රශ්නාවලිය. ඕගොල්ලන් පුළුවන් ඔන්ලයින් පැවරුම් කරන්න පැවරුම් කියව මතක් වුණේ මම පොඩි පණිවිඩයක් කියන්න දෙන ඕගොල්ලන්ට මම ඒක අන්තිමට කියන්න වීඩියෝ අන්තිමට කියන්නම් අවධානයෙන් ඉන්න. හරි. එතකොට මාර්ගගත කියන්නේ ඔන්ලයින් පැවරුම් සහ ප්‍රශ්නාවලිය තියෙනවා. නේද? හරි. එතකොට මාර්ගගත ගුරුවරුකා සම්බන්ධීමේ පහසුකම. ඒ කියන්නේ ඔන්ලයින් ගුරුවරයෙක් හා සම්බන්ධලා මේ වගේ දැන් මේ කරනවා වගේ වැටි කරගන්න පුළුවන්. තේරුණාද? ඉතින් ඔය වගේ සාමාන්‍ය අපි දන්න දේවල්ම තමයි. හරිද? හරි. එතකොට මේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ යෙදුම් ගැන තියෙනවා. ඉතින් මේ ලොකුවට කතා කරන්න දෙයක් නෙමෙයි. දැන් උදාහරණයක් විදිහට ගන්නකො මේ ශල්‍ය කර්මය සඳහා හරි ලොකුවට කතා කරන්න තරම් දේවල් නෙමෙයි. මේ බලන්න ශල්‍ය කර්මය සඳහා යොදා ගන්නා වීඩියෝ දසුන් ලබාගත හැකි කැමරා සහිත උපකරණ. ඒ කියන්නේ දැන් මෙහෙම ඔයගොල්ලෝ දන්නවා ඇති. දැන් අපේ ඇඟ ඇතුලේ තියෙන නහර මොන හරි මේ බ්ලොක් වුණොත් හරිද? බ්ලොක් වුණොත් අපිට අග්ගාල ඒවා මේ බ්ලොක් එක අයින් කරලා දාන්න ඕනේ නැත්නම් ලේ ගමන් කරන්නේ නැහැනේ. ඒතකොට එතන හරියටම කොතනද බ්ලොක් වෙලා තියෙන්නේ කියලා බලන්න පුළුවන් විදිහේ තාක්ෂණයක් තියෙනවා පුංචි කැමරා හදලා තියෙනවා. හරිද? ඒ පුංචි කැමරා වලට පුළුවන් අපේ නහර හරහා යන්න. ඒ තරම් පුංචි. හරිද? ඉතින් එළිය ඉඳන් බලන්න පුළුවන් මේ කැමරාවට ඒ පුංචි කැමරාවට පේන දේ එළිය ඉඳන් බලන්න පුළුවන්. ඊට පස්සේ අපිට හරියට මතක ගන්න පුළුවන් කොතනද බ්ලොක් එක වෙලා තියෙන්නේ කියලා. තේරුණාද? ඉතින් ඒ වගේ තොරතුරු සංදේශ තාක්ෂණය යොදාගෙන මේ හැම ශේෂ්ත්‍රයටම බලන්න හැම ශේෂ්ත්‍රයටම ගොඩක් පහසුවක් වටිනාකමක් වෙලා තියෙනවා මේ තොරතුරු සංදේශ තාක්ෂණය නේද? ඉතින් තව දැන් අපි මේ කතා කරන්නේ සෞඛ්‍ය ශාස්ත්‍රය ගැන. ඉතින් සෞඛ්‍ය ශාස්ත්‍රය ගත්තම අර ප්‍රධාන වශයෙන්ම අර මං කිව්ව ශල්‍ය කර්මය සඳහා වීඩියෝ දසුන් ලබාගත හැකි කැමරා සහිත උපකරණ හඳුන්වලා දීලා තියෙනවා. ඒත් එක්කම වෛද්‍යවරුන් සහ හෙදියන් පුහුණු කරන්න යොදා ගන්න නවීන උපකරණ තොරතුරු සංවේදී තාක්ෂණය දිනුවත් එක්ක හැදුනේවනේ. හරි. එතකොට තොරතුරු සහ වෛද්‍ය වාර්තා සුරකීමනේ. ඒ කියන්නේ වෛද්‍යවරුන්ගේ වාර්තා, එතකොට එන ලෙඩුන්ගේ වාර්තා, මේ ලෙඩා ගිය මාසේ ආවේ කවද්ද, එයා හරියට බෙහෙත් ගත්තද මොනවද ගත්ත බෙහෙත් ඔය ඔක්කොම මේ අපිට කම්පියුටරයිස් කරන්න පුළුවන් නේ. ඒ කියන්නේ ඔක්කොම අපිට මේ අතෙන් ලියන ඔක්කොම අයින් කළා දාලා ඔක්කොම ඩේටාබේස් එක කම්පියුටරේට දාන්න පුළුවන්. ඕනම ડોක්ටර් කෙනෙක්ට ටක් ගාලා ඔන්ලයින් බලන්න පුළුවන් විදිහට නේ. ඉතින් හැමදේම පහසු කරගන්න පුළුවන් මේ තොරතුරු සංවේදන තාක්ෂණය. හරිද? මේ තොරතුරු සංවේදන තාක්ෂණය හැම ශාස්ත්‍රයකටම යොදාගෙන තියෙනවා. ඉතින් දැන් මේ අපි කතා කරන්නේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ යෙදීම් ගැන. ඉතින් ලොකුවට කතා කරන්න තරම් දෙයක් නැහැ. ඉතින් මේ වගේ පාඩම් කරන්න දෙයක්වත් නැහැ මේ මැෂින් ගැන. දැන් ඔයගොල්ලෝ බයෝ නෙමෙයි කරන්නේ. ඉතින් මේ මැෂින් එහෙම මේවා ගැන එහෙම ලොකුවට කියවන්න ඕනේ නැති තරම්. මේ වගේ ප්‍රශ්න අහන්නේ නැති තරම්. හරිද? නිකන් ඔයගොල්ලෝ දැනගත්තොත් ඇති මෙන්න මේ ටික. සෞඛ්‍ය ශාස්ත්‍රය ගත්තම සෞඛ්‍ය ශාස්ත්‍රයට තොරතුරු සංවේදී තාක්ෂණය යොදා ගන්නවා. උදාහරණ තුනක් කිව්වොත් ඔයාලට ලස්සනට කියන්න පුළුවන්. ශල්‍ය කර්මය සඳහා යොදා ගන්නා වීඩියෝ දසුන් ලබාගත හැකි කැමරා සහිත උපකරණ හදලා තියෙනවා. ඒතර වෛද්‍යවරුන් සහ හිදියන් පුහුණු කිරීමට යොදා ගන්න නවීන උපකරණ හදලා තියෙනවා. තොරතුරු සහ වෛද්‍ය වාර්තා සුරකින්න පුළුවන්. ඒවා මුද්‍රණය සඳහා අවශ්‍ය මේ පරිගණකාශ්‍රිත උපක්‍රම තියෙනවා. ඔය වගේ නික උදාහරණ තුනක් දුන්නා නම් උතනම ඇති. හරිද? මේ හැම ලොකුවට පාඩම් කරන්න කටපාඩම් කරන්න මේ
කියවන්නත් ඕනේ නැති තරම්. හරිද? හරි. ඒතර බලන්න මේක පොඩ්ඩක් වැදගත්. මේ බලන්න. තොරතුරු හා සංවේදන තාක්ෂණය යොදා ගනිමින් රෝහලකින් පිටත ස්ථානයක සිටින රෝගියෙකු නිරීක්ෂණය කිරීම හෝ රෝගියා අසල සිටින සෞඛ්‍ය සේවකයෙකුගෙන් හෝ වෛද්‍යවරයෙකු මගින් ප්‍රතිකාර කිරීම දුරස්ථ සෞඛ්‍ය රැකවරණය වේ. ඒ කියන්නේ දැන් මේ දුරස්ථ සෞඛ්‍ය රැකවරණය. හරිද? අපි ඉංග්‍රීසියෙන් කියනවා ටෙලිමෙඩිසින්. ටෙලිමෙඩිසින් කියලා තමයි කියන්නේ. ඒතර මේ ටෙලිමෙඩිසින් කියන්නේ මොකක්ද කියලා ඔයගොල්ලෝ දැනන් ඉන්න ඕනේ. මේ ටෙලිමෙඩිසින් කියන්නේ හරිම ලේසි දෙයක්. මේ ටෙලිමෙඩිසින් සීන් එකේදී මේ අපිට ඒ කියන්නේ ප්‍රතිකාර කරන ඩොක්ටර් කියලා අපි කියමු. ඒ වෛද්‍යවරයා අපි ගාව නැහැ. අපි ගාව නැහැ. එක්ක වෙන රටක එක්ක වෙන තැනකින් තමයි ඉන්නේ. එයා වෙන තැනකින් නම් තමයි අපිට කියන්නේ මෙන්න මේ විදිහට තමයි ප්‍රතිකාර කරන්න ඕනි කියලා. හරිද? දැන් සමහර විට මෙහෙම එන්නත් පුළුවන්. දැන් මෙතන කියලා දෙනවා මේ රෝගියා අසල සිටින සෞඛ්‍ය සේවකයෙකුගෙන්. ඒ කියන්නේ හිතන්න මේ නර්ස් කියලා හිතන්නකෝ. හරිද? එතකොට ඩොක්ටර් පුළුවන්. එයා ඉන්නේ වෙන කොහෙද? වෙන රටක් කියලා හිතන්නකෝ. හැබැයි වෙන රටක හිටියට ඒ ඩොක්ටර්ට පුළුවන් මේ රටේ ඉන්න මම නම් ලෙඩා. මන් ළඟ ඉන්න නර්ස් ටු ප්‍රෙසිඩන්ට් පුළුවන් මට මෙන්න මේ බෙහෙත් දෙන්න කියලා. මට මෙන්න මේ විදිහට කරන්න කියලා. තේරුණාද? ඉතින් ඒ විදිහට ළඟවත් ඉන්නේ නැතුව අච්චර දුර රටකින් මට ප්‍රතිකාර කරන්න පුළුවන් වෙලා තියෙනවා. එයි මේ තොරතුරු සංවේදන තාක්ෂණය හින්දා. ඉතින් මේ සීන් එකට මෙන්න මේ සීන් එක තොරතුරු සංවේදන තාක්ෂණය යොදාගෙනමි රෝහලකින් පිටත ස්ථානයක සිටින රෝගියෙකු කියන්නේ රෝහලෙම ඉන්නව නෙමෙයි. හිතන්නකො මම මට මොකද ඇක්සිඩන්ට් එකක් වුණා. ඒතර පාරේදී හරිද? පාරේදීම මට ප්‍රතිකාර කරන්න ඕන ටක් ගාලා. ඒතර මොකද කරන්නේ? අර වගේ ටෙලිමෙඩිසින් සීන් එකේ වෛද්‍යවරයෙක් රෝහලේ ඉන්න වෛද්‍යවරයා මට ටක් ගාලා කන්ටැක්ට් කරගන්නවා. නේ එහෙම නැත්නම් මගේ ළඟ ඉන්න කෙනෙක් කන්ටැක්ට් කරගෙන මට ඒ ළඟ ඉන්න කෙනා වෛද්‍යවරයාගෙන් අහගන්නවා මොනවද මම කරන්න ඕන කියලා. මොනවද එයා කරන්න ඕන කියලා. ඊට පස්සේ මට ඒ ප්‍රතිකාර ටික දෙනවා. තේරුණාද? ඉතින් මේ විදිහට තොරතුරු සංවේදන තාක්ෂණය යොදා ගනිමින් රෝහලකින් පිටත ස්ථානයක සිටින රෝගියෙකු නිරීක්ෂණය කිරීම හෝ රෝගියා අසල සිටින සෞඛ්‍ය සේවකයෙකුගෙන් හෝ වෛද්‍යවරයෙකු මගින් ප්‍රතිකාර කිරීම දුරස්ථ සෞඛ්‍ය රැකවරණය එහෙම නැත්නම් ටෙලිමෙඩිසින් කියලා කියනවා. තවත් උදාහරණයක් මම කියන්නම්. හිතන්න අපේ රටේ ඉන්නවා දැන් මම ලෙඩ වෙලා මම හොස්පිටල් එකේ ඉන්නවා. අපේ රටේ ඉන්නවා එතන මං ගාව ඉන්න ඩොක්ටර්. ඒතකොට ඒ ඩොක්ටර් දන්නේ නැති දෙයක් තියෙනවා. හරිද? ඒක මොකක්ද? කියන්නේ දන්නේ නැති දෙයක් හැබැයි මේ තාමයි කියන්නේ ලංකාවේ හඳුනාගත්තේ නැති දෙයක් වගේ කියලා අපි හිතමුකෝ. දන්නේ නැති දෙයක් තියෙනවා. ඒතකොට ඒ ඩොක්ටර්ට හැකියාව තියෙනවා වෙන පිට රටක ඉන්න ඊට වඩා විශේෂඥ ඩොක්ටර් කෙනෙක් එක්ක සම්බන්ධ වෙලා මොකද්ද ඩොක්ටර් මම කරන්න ඕනේ කියලා අහලා එයා ඒ කියන්නේ ඒ පිටරට ඉන්න ඩොක්ටර් කියන උපදෙස් වලට අනුව මට ප්‍රතිකාර කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මේ තරම් දෙයක් දියුණු වෙලා තියෙන ඇයි මේ ටෙලිමෙඩිසින් කියන මේ ටෙලිමෙඩිසින් මේ තොරතුරු සංවේදන තාක්ෂණය කියන ඒ තොරතුරු සංවේදන තාක්ෂණය සෞඛ්‍ය ශාස්ත්‍රයට යොදාගත්තේ හින්දා. තේරුණාද? ඉතින් මේ අපි මේ කතා කරන සීන් එකට තමයි ටෙලිමෙඩිසින් කියලා කියන්නේ MCQ එකට අහන්න පුළුවන්. මේ කියන්නේ මෙහෙම අහන්න පුළුවන්. තොරතුරු සංවේදන තාක්ෂණය යොදාගනිමින් රෝහලකින් පිටත ස්ථානයක සිටින රෝගියෙකු නිරීක්ෂණය කිරීම හෝ රෝගියා අසල සිටින සෞඛ්‍ය සේවකයෙකුගෙන් හෝ වෛද්‍යවරයෙකුගෙන් මගින් ප්‍රතිකාර ලබා ගැනීම හඳුන්වන නම කියලා නම් හතරක් දීලා අහන්න පුළුවන්. ඉතින් මොකද්ද නම? ටෙලිමෙඩිසින්. හරිද? දුරස්ථ සෞඛ්‍ය රැකවරණය. හරිද? ඔක පොඩ්ඩක් මතක තියාගන්න. පාඩම් කරන් තරම් දෙන්නේ නැහැ නේ නිකන් මතක තියාගත්තා නම් ඇති. හරි. ඒතර මේවෙ මෙච්චර වැඩක් නැහැ මේ. දුරස්ථ පුහුණුව කියයි දුරස්ථ ශල්‍ය. මේ තියෙන දුරස්ථ ශල්‍ය කර්ම අර සීන් එක මේ බලන්න. විශේෂඥ වෛද්‍යවරුන් නොමැති රෝහලක වෛද්‍යවරුන්ට හදිසි ශල්‍ය කර්මයක් කිරීමට අවශ්‍ය අවස්ථාවකදී සංනිවේදන ජාලයට සම්බන්ධ වෙමින් විශේෂඥ වෛද්‍යවරයෙකුගෙන් කියන්නේ පිටරක වෙන්න පුළුවන් නැත්නම් නගරපත සිටින උපදෙස් අනුව ශල්‍ය වෛද්‍යවරයෙකු විසින් ශල්‍ය කර්මය කිරීමට හැකියවීම. අර මං කිව්ව සීන් එකනේ. ඉතින් නිකන් ඉන්නලාට ඔයගොල්ලෝ මේවා කියවලා බලන්න. හරිද? මේවා කියව මේ හයිලයිට් කරලා නැතිව කියවුවම හොඳට මැති පාඩම් කරන්න තරම් දෙයක් නැහැ. තේරුණාද? මේ නිවසේ සිට අධීක්ෂණය මේ බලන්නකෝ ඉතින්. රෝගියා නිවසේ රඳවා ඔහුගේ එහෙම නැත්නම් ඇයගේ තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා අන්තර්සමැදි පරීක්ෂණ යන්ත්‍රයක් කියන්නේ ඒක වැඩි හිතන්න එපා. මොකක් හරි මේ linked home monitoring system යොදා ගැනීම සහ ප්‍රතිකාර අවශ්‍ය වූ විට රෝහල්ගත කිරීම කියන්නේ නිකන්. ඒ මැෂින් එකකින් දෙන රිසල්ට් එක නිකන් ડોක්ටර්ලා බලන්න පුළුවන් වගේ. හරිද? ඉතින් ඒ වගේ එක ක්‍රම තියෙනවා. හරිද? දුරස්ථ සෞඛ්‍ය වටෙන්. හරිද? ඉතින් මේවා පොඩ්ඩක් කියවලා බලන්න නිකන් ඉදි පාඩම් කරන තරම් දෙයක් නැත. හරිද? ඉතින් කෘෂි කර්මාන්තය ගත්තම කෘෂි කර්මාන්තය බව තොරතුරු සංවේදන තාක්ෂණය යොදාගෙන තියෙනවා. මේ කාලගුණ මිනුම් යන්ත්‍රය යොදාගෙන තියෙනවා. ඒතකොට මේ බලන්න මේ කෘමි පාලන යන්ත්‍රය යොදාගෙන තියෙනවා. ඔටෝමේටඩ් කියන්නේ ස්වයංක්‍රීය කෘමි පාලන යන්ත්‍රය යොදාගෙන තියෙනවා. ඒතකොට වගා බිමෙහි තත්ත්වය කොහොමද කියලා මයින යන්ත්‍ර තියෙනවා. මේ ඔක්කොම තොරතුරු සංවේදන තාක්ෂණයෙන් දන්නේ. ඒතර මේ ස්වයංක්‍රීය ජල සැපයීම ඕගොල්ලෝ දැකලා ඉතිනේ ස්වයංක්‍රීය ජලය බෙදලා දෙන ඒවා තියෙනවා. ඒතර මේ බාර ස්වයංක්‍රීය වල් පැලිවත් කරන ක්‍රම තියෙනවා. මේ රොබෝ තාක්ෂණයෙන් පැල සිටීමේ ක්‍රම තියෙනවා. ඔක්කොම තොරතුරු සංවේදන තාක්ෂණය යොදාගත්ත හින්දා රොබෝ තාක්ෂණයෙන් අස්වනු නෙලීම තියෙනවා. නේ අර මිනිස්සු දාගෙන අච්චර අස්වනු නෙලන්න ඕනේ නැහැ. මේ තියෙන මේ රූපත් එක්කම තියෙන. ඒතර හරිතාගාර තියෙනවා. ඒතර සත්ත්ව ගොවිපළවල් ගත්තම මේ බලන්න මේ ගුවන් විදුලි සංඥා හැඳුනු උපකරණය කියලා පොඩි උපකරණයක් තියෙනවා. හරිද? මේක සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දැකලා ඇති මේ සත්තුන්ගේ කනේ ගහනවා නේ මේ සත්තුන්ගේ මේ වගේ පොඩි ටැග් එකක් කනේ ගහනවා මේක නිකන් හරියට මේ ට්‍රැකර් එකක් වගේ ඒ සතා යන දන බලාගන්න ඒතර සත්තු ගණන් කරන්න නේ දැන්
හිතන්නකෝ සත්තු ඉන්න තැනක අපි කොහොමද එක එක ගානේ සත්තු ගණන් කරන්නේ දැන් එක එක ගණන් කළා මේ වෙදරේ දු අනිත් පැත්තෙන් මෙහෙට අයිලි කරා. හරිද? ඒතර වැඩිපුර ගණන් කරනවා. හරිද? ඉතින් මේ වගේ ඉන්න සත්තු ගණන් කරගන්න ඔන්න ඔය වැඩ වලට මෙන්න මේ ට්‍රැකර්ස් යොදා ගන්නවා. හරිද? ඒතර මේ තියෙන ගැජට් එකට තමයි ඔය කියන්නේ මේ RFID කියලා Radio Frequency Identification Device. හරිද? නිකන් මතක තියාගන්න. හරිද? සතුන් ගණනය කිරීම සඳහා ඒතර හඳුනා ගැනීම සඳහා සිටින ප්‍රදේශය දැන ගැනීම සඳහා සතුන්ගේ ශරීරයේ මෙන්න මේ ගුවන් විදුලි සංඥා හැඳුනුම්පත සම්බන්ධ කරනවා. RFID. හරිද? RFID Radio Frequency කියන්නේ ගුවන් විදුලි තරංගනේ Radio Frequency කියන්නේ. ඒතර Radio Frequency Identification Device. තේරුණාද? හරි. ඒ වගේ හැම තැනටම තොරතුරු සංවේදී තාක්ෂණය යොදාගෙන තියෙනවා. නිකන් මතක තියාගන්න. හරිද? ඒතර සත්ත්ව පාලනය කරන්න. ඒතර ආරක්ෂාව සඳහා මේ CCTV එහෙම යොදා ගන්න ඒවා. හරි. ඒතර දීවර කර්මාන්තය ගත්තත් එහෙමයි. දීවර කර්මාන්තය ගත්තත් ඉතින් මේ ඉතින් ඒක නලකොට කියලා නෑ මේ දීවර කර්මාන්තයේදී යොදා ගන්න ලබන මෙම සංවේදක උපකරණ මගින් මසුන් සිටින ප්‍රදේශ හඳුනා ගැනීමෙන් අනතුරු එම තොරතුරු සංවේදන තාක්ෂණ ක්‍රම භාවිතයෙන් දීවර යාත්‍රාවල ඇති පරිගණක වෙත ලබා දෙයි. ඉතින් බලන්න තොරතුරු සංවේදන තාක්ෂණය හැම තැනටම වැදගත් නේ. දැක්කද? හැම තැනටම යොදා ගන්න පුළුවන් හැම තැනින්ම ප්‍රයෝජනයක් ගන්න පුළුවන් තොරතුරු සංවේදන තාක්ෂණය යොදා ගැනීම. හරිද? ඒතර මේ බලන්න කර්මාන්ත සහ ව්‍යාපාර ගත්තම තනිකර දැන් ඉස්සර වගේ මේ ඉස්සර බලන්න මේ මිනිස්සු දාගෙන වැඩ කරනවා. දැන් කෙලිම රොබෝ තාක්ෂණය තමයි වැඩ ටික සිද්ධ වෙන්නේ. මිනිස්ත්‍රමය ඕනේ නැති තරම්. හරිද? ඇයි මේකේ තියෙන වාසිය මොකද්ද? 24 පැයෙම සේවය ගන්න පුළුවන් රොබෝලාගේ මිනිස්සුන්ට වගේ මානසිකයක් නැහැ. වෙහසක් නැහැ. කාර්යක්ෂම බව තියෙනවා. නිර්වද්‍යතාවය තියෙන මිනිස්සුන්ට වඩා ඒත් එකම පිරිසිදු බවක් තියෙනවා. හරිද? හරි. ඒතර බලන්න අය මොනවද මේ? කර්මාන්ත සහ ව්‍යාපාර ගත්තා මේ වීඩියෝ සම්මන්ත්‍රණ හරහා මේගොල්ලන්ට ප්ලෑන් කරන්න පුළුවන් නේ මොනවද අපි ඉදිරියට කරන්න ඕන දේවල් අපේ ව්‍යාපාරයේ තත්ත්වය කොහොමද දැන්. ඒතර මානව සම්පත් කළමනාකරණය එන සේවකයන්ගේ මේ එන යන වෙලාවල් එහෙම බලන්න මේ වගේ ෆින්ගර්ප්‍රින්ට් ඇඟිලි සලකුණු සුපර් එක්ස් එකක් වගේ ඔය වගේ දේවල් තියෙනවා. ඒතර ඒගොල්ලන්ගේ මේ සැලරි මේ මාසේ පඩි ගන්න ඩී බැංකු පද්ධති ඔන්න වගේ දේවල්. ඒතර මාර්ගගත සාප්පු සවාරි ඔන්ලයින් shopping ඔයගොල්ලෝ දන්නවා ඔන්ලයින් shopping තියෙනවා. ඉතින් මේ හැමදේම මේ තොරතුරු සංවේදී තාක්ෂණින් ඉඳන් නේ. ඔය ඉතින් මේ පාඩම් කරන් තරම් දෙයක්වත් නැහැ නේ. මේ පාඩම් කරන් තරම් දෙයක් නැහැ නේ කොහොමද? ඔව්. මේ පාඩම් කරන් තරම් දෙයක් නැහැ මේ වගේ නම්. ඒතර ගමනාගමනය ගත්තත් එහෙමයි. CCTV තියෙනවා මේ විදුලි සංඥා ලාම්පු තියෙනවා නේ. ඒතර මේ වගේ ඒවා තියෙනවා මේ. අර කාපාකයකට ඇද්දී මේ හැඳුනුම් සංකේත ක්‍රමය වාහන නැවැත්වීමේ අංගණයට පිවිසීමේ අවසර පතක් වාහනයේ සවි කර ඇත. වාහන නැවැත්වීමේ අංගණයට පිවිසීමේ දොරටුවෙහි ස්ථාපිත පද්ධතිය මගින් පරීක්ෂා කර එම ස්ථානයේ ලියාපදිංචි වී ඇති අංකයන් නම් පමණක් ගේට්ටුව විවෘත කර දෙයි. ඒ වගේ අනම්මනම් ගොඩක් තොරතුරු සංවේදී තාක්ෂණ යොදා ගැනීම තොරතුරු සංවේදී තාක්ෂණ යොදා ගැනීමෙන් එක එක ශේෂ්ත්‍ර වලට මේ තොරතුරු සංවේදී තාක්ෂණ යොදා ගැනීමෙන් වැඩ පහසු කරගත් අවස්ථා ඕන තරම් තියෙනවා මෙන්න මේ වගේ. හරිද? ඒතර විනෝදාස්වාදය ගත්තත් එහෙමයි. මේ ඒකාකාරී බව නැති කිරීමට සංගීතයට සමන් දීම. නේ? අපි ඉඳලා හිටලා ඔය මේ සින්දුවකට එහෙම සින්දුවක් එම අහනවනේ ඉතින් නිකන් ඒතර එක දිගට වැඩ කළා නිය ස්ට්‍රෙස් වෙලා ඉදී එහෙම ඔළුව රිලැක්ස් කරගන්න අපි සින්දුවක් අහනවා. ඇයි තොරතුරු සංවේදී තාක්ෂණේ තියෙන හින්දා. ඒතකොට අන්තර්ජාලයට සම්බන්ධ වී අතපසු රූපాని වැඩසටහනක් හෝ කැමති චිත්‍රපටයක් නරඹන්න පුළුවන් නේ අපිට ඔලුව පොඩ රිලැක්ස් කරගන්න පුළුවන්. ඒතකොට සමාජ ජාල හා සම්බන්ධ වීමෙන් කලකින් හමු නොවූ හෝ පිටරටක සිටින නෑදෑයින් සහ මිතුරන් අතර තොරතුරු හුවමාරු කරගන්න අපිට පුළුවන්. නේ ඇත්තනේ. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉහළ තාක්ෂණයෙන් නිපදව ඇති රූපවාහිනී මගින් සුපැදිලි දසුන් සහිත වැඩසටහන් නැරඹීම. නේ ඉස්සරහගේ නෙමෙයි දැන්. දරුවන් විවේකීව සිටින විට ඔවුන් නිවසේ සිටම අන්තර්ජාලය මගින් හෝ පරිගණකයේ ස්ථාපිත අධ්‍යාපනික හෝ විනෝද ක්‍රීඩා හා සම්බන්ධ වීම. නේ පොඩි ෆන් එකක් ගන්න පුළුවන් අපිට ගේම්ස් ගහලා අධ්‍යාපනික ක්‍රීඩා වෙන්න පුළුවන් විනෝද ක්‍රීඩා වෙන්න පුළුවන් ඒ වගේ පොඩ්ඩක් රිලැක්ස් වෙන්න පුළුවන්. ඒතර අන්තර්ජාලය සම්බන්ධව ඊ-පොත් කියවන්න පුළුවන්. දැන් අර පොත් මේ කඩවල් ගන්න කියලා පොත් ගන්න ඕනේ නැහැ ඊ-පොත් තියෙනවා. ඊ-බුක්ස් අපිට කියවන්න පුළුවන්. තේරුණාද? ඒතර සිත් ගන්නා ස්ථාන සහ අවස්ථා කැමරාගත කිරීම. ඒවා පරිගණකයේ සුරකීම ආදී ඔය වගේ විනෝදාස්වාදයේ සඳහා තොරතුරු සංවේදී තාක්ෂණ අපිට ඕන තරම් යොදා ගන්න පුළුවන් විදි තියෙනවා. එහෙනම් මේ තියෙන මේ රූපේ මතක තියාගන්නකෝ. වැඩි දෙයක් නැහැ මේ රූපේ මතක තියාගන්නකෝ මේ බලන්න විනෝදාස්වාදය සහ විවේකයේ සඳහා කොහොමද අපි තොරතුරු සංවේදී තාක්ෂණ යොදා ගන්න අවස්ථා මොනවද මේ සමාජ ජාල සම්බන්ධතා. ඔයගොල්ලෝ WhatsApp ඔය යාළුවෝ ඉන්නේ WhatsApp Facebook Instagram නේ. ඔයගොල්ලෝ සමාජ ජාල සම්බන්ධතා ඇති කරගන්න පුළුවන්. සංගීතයට සම්බන්ධ වෙන්න පුළුවන්. චිත්‍රපට බලන්න පුළුවන්. ඒතකොට රුටි බලන්න පුළුවන්. පරිගණක ක්‍රීඩා තොරතුරු සංවේදී තාක්ෂණ චිත්‍රපට නරඹන්න පුළුවන්. මේ සංකේත මතකද ඔයගොල්ලන්ට දැන් මතක තියෙන්න ඕනේ. මේ තියෙන Blu-ray disc එක ගන්න පේනවද මේ Blu-ray වල සංකේත. හරි ඒවා මතක තියෙන්න ඕනේ දැන්. හරි ඒතකොට ඩිජිටල් තාක්ෂණයෙන් යුතු රූපවාහිනී නැරඹීම e-books කියවන්න පුළුවන්. ඒතකොට අන්තර්ජාලයෙන් ගීත භාග ඉන්ටර්නෙට් එකෙන් මේ සින්දු ඩවුන්ලෝඩ් කරන් අහන්න පුළුවන්. කැමරා භාවිතයෙන් පින්තූර ලබා ගැනීම වගේ ගොඩක් දේවල් තියෙනවා. හරිද? මේ e-book scene එක මේ e-book scene එක ගැන මම පොඩ්ඩක් කියන්නම්. මේ බලමු ඔයගොල්ලන්ට උදාහරණයකුත් පෙන්නන්න. අර මම කියවනේ දැන් මේ ඉස්සර වගේ කඩවල් ගන්න කියලා පොත් ගන්න ඕනේ නැහැ කියලා. දැන් කෙලින්ම තියෙනවා අපිට e-books. හරිද? දැන් අපිට කෙලින්ම තියෙනවා e-books. හරි කෙලින්ම අපිට මේ මෙහෙම කියවන්න පුළුවන්. මේ දේවල්
මේ විදිහට කියව ගන්න පුළුවන්. ආය අමුතුවෙන් අපිට කඩවල් ගන්න යන්න ඕනේ නැහැ. හරිද? නිකන් බලමු අපි ebooks.com කියලා එකක් තියෙනවා. බලමු මොනවද තියෙන්නේ කියලා. හැබැයි මේක න සල්ලි දීලා ගන්න තියෙන්නේ. සමහර වෙලාවට දෙනවා ෆ්‍රී. හරිද? මේ බලන්න මේ එක එක කතන්දර පොත් තියෙනවා මේ බලන්න. නේ? ඔව් මේ වගේ එක එක කතන්දර පොත් තියෙනවා. හරි. හරි ඉතින් ඔය වගේ අපිට මේ දැන් කෙලින්ම මේ කඩවල් ගන්න යන්න ඕනේ නැහැ. කෙලින්ම මේ ඉන්ටර්නෙට් එකට ගියා ebooks කියලා ගහලා ඔයාට ඕන පොත සර්ච් කරලා ගන්න තියෙනවා. හරි සර්ච් කරලා අරගෙන කියවන්න තියෙනවා. හරිද? හරි ඉතින් මේ වගේ ඔයගොල්ලෝ පොඩ්ඩක් සර්ච් කරලා බලන්න නිකන් ඉන්නලාක මම නිකන් පොඩි උදාහරණයක් නේ ඔයගොල්ලන්ට පෙන්නේ මේ වගේ ඕන තරම් වෙබ්සයිට්ස් තියෙනවා. හරිද? සර්ච් කරලා බලන්න. මේ සල්ලි දීලා ගන්න ඕනේ මේ ෆ්‍රී තියෙන බොක්ස් තියෙන ඕන තරම් ඈ. මේ තියෙන ෆ්‍රී තියෙන ඒවා මේ ඉංග්‍රීසියෙන් සිංහල ඒවත් මම හිතන්නේ ඇති. හරිද? මේ වගේ අනම්මනම් කියන්නේ කතන්දර පොත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වටින මොන හරි වෙන දේවල් තියෙන පොත්, ඉගෙන ගන්න දේවල් තියෙන පොත් අනම්මනම් තියෙනවා. හරිද? ඉතින් ඔයගොල්ලන්ට තියෙන්නේ නිකන් ගිහිල්ලා මේ ගන්න මේ ඔක්කොම ෆ්‍රී. මේ ඔක්කොම ෆ්‍රී. හරිද? කතන්දර පොත් අනම්මනම් තියෙනවා. හරිද? හරි. එතකොට බලන්න තොරතුරු සම්නිධිත තාක්ෂණය විනෝදාස්වාදයේ සඳහා යොදා ගන්න පුළුවන් ආකාර තමයි මේ තියෙන්නේ. හරිද? හරි. එතකොට බලමු විනෝදාස්වාදයේ සඳහා තොරතුරු සම්නිධිත තාක්ෂණය යොදා ගන්න හැටි ආකාරය ගැන තමයි අපි දැන් මේ කතා කරේ. හරිද? හරි. දැන් බලන්න. ඊට පස්සේ අපි යනවා තවත් අලු මාතෘකාවකට. හරිද? තොරතුරු සම්නිධිත තාක්ෂණයේ අනිසි ප්‍රතිඵල. තොරතුරු සම්නිධිත තාක්ෂණයේ අනිසි ප්‍රතිඵලක් තියෙනවා. හරිද? හරි. ඒ කියන්නේ දැන් ඕනම දෙයක එහෙමනේ වාසිත් තියෙනවා අවාසිත් තියෙනවා. දැන් මේ තොරතුරු සම්නිධිත තාක්ෂණෙත් අවාසි තියෙනවා. අපි බලමු මොනවද මේ අවාසි කියලා. ප්‍රධානම අවාසි තමයි අපි ඔයාලා අපි හැමෝටම තියෙන ඇබ්බැහිවීම කියන මෙන්න මේ අවාසි. හරිද? බලමු මොකද කියන්නේ කියලා. පාසල් දරුවෙකු මෙන්ම වෙනත් පුද්ගලයෙකුද හරිද? අය අපි වෙන්නත් පුළුවන්. ඕගොල්ලෝ විතර නෙමෙයි වෙනත් පුද්ගලයෙකු වෙන්න පාසල් දරුවෝ විතර නෙමෙයි. වැඩිහිටිය අය වුණත් ප්‍රමාණී ඉක්මවා පරිගණකයේ භාවිතා කිරීමෙන් සහ පරිගණක ක්‍රීඩා කිරීමෙන් අධ්‍යාපන කටයුතු මගහැරී යාම සහ විවිධ අපහසුතා අක්ෂය ආබාධ කොන්දේ අමාරු හිස එකකුම් ආදී ඇති වෙන්න පුළුවන්. ඉතින් තේරුම් ගන්න අපි ඕනම දෙයකට ඇබ්බැහි වීමේ හැකියාව තියෙනවා. ඒ කියන්නේ මොනවා හරි දෙයක් ගත්තම ඒකෙන් අපි තෘප්තියක් ලබනවා නම් හරිද? ඒකෙන් මොකක් හරි අපි සතුටක් ලබනවා නම් නේ මොකක් හරි සතුටක් ලබන දෙයක් නම් අපි ඒකට ඉක්මනට ඇබ්බැහි වෙනවා. උදාහරණයක් විදිහට දැන් අපි ගේම් එකක් ගන්නවා අපිට එන ෆන් අපිට සතුටින් නේ ටක් ගාලා ඇබ්බැහි වෙනවා. නේ අපිට වෙලා යනවා දැනෙන්නේ නැහැ, කන්න බොන්න ඕනේ නැහැ, ඕන තරම් කිසිම ප්‍රශ්නයක් නැතුව ගන්න පුළුවන්. හැබැයි පාඩම් කරන්න ගත්තොත් අපිට ඒකෙන් කිසි සතුටක් නැති හින්දා අපිට ඒක දිගට කරන්න බෑ. අපි ඒකට කවදාවත් ඇබ්බැහි වෙන්නේ නැහැ. නේ? හරි. ඒතකොට බලන්න ටීවී බලන එක ගත්තත් එහෙමයි නේ. අපි ඒ කියන්නේ ඕනම දෙයකට අපි ටක් ගාලා ඇබ්බැහි වෙන්න පුළුවන්. අපිට සතුටක් දැනෙන දෙයක් නෑ. හරිද? හැබැයි අපිට තේරෙන්නේ නැති උනාට ඒක අපිට සතුටක් දැනෙනවා වුණාට ඒක අපිට එච්චර හොඳ දෙයක් නෙමෙයි. නේ? මේ බලන්න මේ අක්ෂයාබා දෙන්න පුළුවන් එක දිගට බලන් ඉඳලා අපිට තේරෙන්නේ නැහැ. හරිද? අපේ ඇස් රිදෙනවා, ඔළුව රිදෙනවා, ඒත් ගානක්වත් නැහැ. හරිද? පොඩ්ඩක් ගේම් මෙහෙම ගහලා බලන්නකෝ. ගේම් මෙහෙම ගහලා බලන්නකෝ ඇස් රිදෙනවා, ඔළුව රිදෙනවා, ඇඟ රිදෙනවා, කොන්ද රිදෙනවා. හැබැයි ගානක්වත් නැහැ. හරිද? ඒ කියන්නේ අත්දැකීමෙන් කියන්නේ. හරිද? ගේම් ගහනවා පැය ගානක් ඔළුව රිදෙනවා, ඇස් රිදෙනවා, ඇස් දනවා, කොන්ද රිදෙනවා, ඒත් ගානක් නැහැ ගේම් එකේ සිහි. හරිද? ඒතර හිස එකක් කොහොම හරිද? ඉතින් මේ වගේ දේවල් තියෙන ඇබ්බැහිවීම හරිම භයානකයි. හරිද? ඒ හින්දා තමන් දැනගන්න ඕනේ තමන්ගේ ප්‍රමාණයට වැඩේ කරගෙන අනිත් වැඩ කරගෙන ඒක තනිකර තමන්ගේ හිත පාලනය කරගන්න ඕනේ තමන්. හරිද? නැත්තම් ටක් ගාලා ඇබ්බැහි වෙන්න පුළුවන් පරිගණකයට විතර නෙමෙයි ඕනම දෙයකට. හරිද? ඒ හින්දා තමන්ගේ හිත පාලනයේ තමන්ගේ හිත තියෙන තමන්ගේ යතේ තමන්ගේ හිත තමන් තමයි පාලනය කරන්න ඕනේ. හරිද? හරිද? සමාජ ජාලා තුලින් නොගැලපෙන මිතුරන්ගේ ඇසුරටපත් වීම. ඉතින් සාමාන්‍ය දෙයක්. දැන් අපි සමාජය ගත්තත් නරක යාළුවෝ ඉන්නවා හොඳ යාළුවෝ ඉන්නවා නේ. අපි නරක යාළුවෝ ආශ්‍රය කරොත් අපි නරක පැත්තට යනවා. අපි හොඳ යාළුවෝ ආශ්‍රය කරොත් අපි හොඳ පැත්තක තමයි ඉන්නේ. හරිද? ඉතින් සමාජ ජාලා තුලත් මේ නොගැලපෙන මිතුරන් ඇසුරටපත් වුණොත් ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම යන්නේ වැරදි පැත්තකට. තේරුණාද? ඉතින් තනි කර මේ දේ තියෙන ඕගොල්ලන්ගේ යතේ. නේ? සමාජය ගත්තත් සමාජ ජාලා ගත්තත් මේ හැමතැනම නරක මිනිස්සු ඕන තරම් ඉන්නවා. අපිට ඒක නතර කරන්න බෑ. අපිට ඒක නතර කරන්න බෑ. අපිට නතර කරන්න පුළුවන් එක දෙයයි. අපිට නතර කරන්න පුළුවන් අපේ හිත. අපි අපේ හිත පාලනය කරන්න ඕනේ. අපේ හිත පුරුදු කරන්න ඕනේ මොකද්ද හොඳ මොකද්ද නරක කියලා අඳුර ගන්න පුළුවන් තැනට. හරි. ඉතින් නරකයි කියලා හිතන හැම දෙයකින්ම අපි වැලක් කියලා ඉන්න තේරුම් ගන්න ඕනේ. නේ? ඒතර සමාජ ජාලා තුලින් උනත් නොගැලපු මිතුරන් හම්බෙන්න පුළුවන්. ඒතර දැන් සමාජ ජාලා තුලින් නම් හරි ලේසි. දැන් ඇත්ත සමාජ වගේ නෙමෙයි නේ. සමාජ ජාලා තුලින් නොගැලපෙන මිතුරෙක් හම්බුනොත් මොකද කරන්න තියෙන්නේ? හරිම ලේසිනේ ගියා බ්ලොක් කරා. ඉවරයි. බ්ලොක් කරා වැඩේ ඉවරයි. හරිද? මේ ඇත්ත සමාජ වගේ නෙමෙයි. කතක ලේසි නේ. කතක ගොඩක් ලේසි. හරිද? ඉතින් ඒ වගේ තමන් දැනගන්න ඕනේ තමන්ට ගැලපෙන යාළුවෝ විතරක් ආශ්‍රය කරන්න නැත්නම් තමන් යන්නේ අනිවාර්යයෙන්ම වැරදි පැත්තට. හරිද? ඒක තනිකර තමන්ගේ අතේ තියෙන. හැමදේම තියෙන්නේ තමන්ගේ අතේ. හරිද? හරි. ඊළඟ බලන්න. අන්තර්ජාලීය විධිමත් ලෙස භාවිතා නොකිරීමෙන් පරිගණක වෛරස් නිසා පරිගණකයේ ක්‍රියාවිරහිත වීම හෝ පරිගණකයට හානි පැමිණීම. හරිද? ඉතින් බලන්න මේ අන්තර්ජාලයට ආපුවම මේ ඉන්ටර්නෙට් එකට ආපුවම ඔයගොල්ලෝ දන්නවා ඉන්ටර්නෙට් එකේ නැති දෙයක් නැහැ. නේ? ඉතින් ඉන්ටර්නෙට් එකේ නැති දෙයක් නැහැ. සරලවම කිව්වොත් නැති දෙයක් නැහැ. හරිද? එහෙම ගත්තම මේ නරක අපේ පරිගණකයට හානි කර වෛරස් පවා තියෙනවා.
ඒ විදිහ මිනිස්සු හදනවා. හරිද? එහෙම තමයි. මිනිසුන්ගේ හැටි. හරිද? ඉතින් ඕගොල්ලෝ දැනගන්න ඕනේ මොකද්ද? දැන් ඒක මිනිස්සු හදන එක අපිට නතර කරන්න බෑ. හැබැයි ඕගොල්ලෝ දැනගන්න ඕනේ ඕගොල්ලෝ අන්තර්ජාලය පාවිච්චි කරද්දී එහෙම වෛරස් වලින් ආරක්ෂා වෙලා Tamanට ඕන දේ විතරක් අන්තර්ජාලයෙන් කරගෙන පාඩුවේ ෂේප් එකේ වැඩේ කොට දාගන්න Tamanට පුළුවන් වෙන්න ඕනේ. උදාහරණයක් කියන්නම් මම මේ බලන්න මම යන්නම් ගේම්ස් තියෙන සයිට් එකකට යන්නම් ෆ්‍රී ගේම්ස් කියලා ගාලා මම මිනි පොඩි පොඩි ගේම්ස් තියෙන මම යන්නකො මේ වගේ පොඩි ගේම්ස් තියෙන සයිට් එකකට හරි මේක නන්නේ යන්නේ ඔව් මම යම් පොඩි හරි දැන් මම යන්නේ ගේම් එකක් ගහන්න කියන්නකෝ මතක් වෙන්නේ හරි මම යන්නේ ගේම් එකක් ගන්න හරි හරි මම යන්නේ ගේම් එකක් ගන්න කෝ මම නිකන් දාන්නකො මොකක් හරි අනේ මේ කියවලක් නේ දැන් මේ මම ඔයගලන්ට පෙන්නන්න යන්නේ මේ ඇඩ්ස් හරි මම පෙන්නන්නකො මේ alud.com කියලා සයිට් එකක් තියෙනවා alud.com කියලා ඒක අපි ගලමු සාමාන්‍ය ඔය softwares ඒ කියන්නේ අලුතෙන් එන softwares වල reviews මේ තනිකර මේ ඕගොල්ලෝ IT කරන අය විදියට ඕගොල්ලන්ට ගොඩක් වැදගත් වෙබ්සයිට් එකක් මේක alud.com කියන්නේ ඕගොල්ලෝ නිකන් ගිහිල්ලා බලන්න ඕගොල්ලන්ට වැදගත් ඒ හරිද මේ අය කියන්නේ තනිකර මේ අපිට දැනගන්න පුළුවන් තොරතුරු සම්නිධ තාක්ෂණයේ ලෝකේ මොනවද අලුත් විස්තර කියලා අපිට දැනගන්න පුළුවන් හරිද මේ බලන්න මේ වගේ සිද්ධි ගේම්ස් ගැන ප්‍රෝවයි තියෙන හරිද මේ ප්‍රොසෙසර්ස් ගැන හරිද එතකොට ඔය වගේ තියෙනවා හරිද ඔය වගේ වැදගත් සයිට් එකක් ඉතින් මේකෙත් මට පෙන්වන්න ඕනේ නේද නෑනේ මාර වැඩි හරි මට පෙන්වන්න ඕනේ හරි මගේ පෙන්වන්නේ හරි ඒකයි යවුල මම හරි ඉන්න මම ඒක කියන්නම් මගේ පෙන්වන්නේ නැත්තේ මම එහෙම පෙන්වන්නේ නැති වෙන්න හදලා තියෙන්නේ ඒකයි යවුල ඒකයි මේ තියෙන්නේ හරි පෙන්වනවා හරි මේ බලන්න හරි මේ බලන්න දැන් මම ආවේ alud.com කියන සයිට් එකට මොකටද මම මොන හරි දෙයක් ඉගෙන ගන්න මොන හරි දෙයක් මේ මොනවද තත්ත්වය කියලා බලලා දැන් රටේ රෝගේ තත්ත්වය මොනවද බලලා තොරතුරු සම්බන්ධ තාක්ෂණයේ ලෝකේ තත්ත්වය කොහොමද කියලා බලලා මොන හරි දෙයක් ඉගෙන ගන්න තමයි මම ආවේ හැබැයි බලන්න මේ පොඩ්ඩක් වටපිටාව බලන්න මේ බලන්න මේ දැක්කද මේ දැන් මම මේ බලන්න ඩවුන්ලෝඩ් කියලා මොකක්ද මොකක්ද කියලා තියෙනවා ඩවුන්ලෝඩ් ෆාස්ට් ඩවුන්ලෝඩ් මීඩියා ගෙට් කී තියෙනවා මේ යටත් තියෙනනේ මේ ඔක්කොම ඇඩ්ස් පේනවද මේ ඔක්කොම ඇඩ් මේ බලන්න මේ ඔක්කොම ඇඩ් තනිකර මේ එක එක මිනිස්සුන්ගේ ඇඩ්ස් හරිද මේ තියෙන ඇඩ්ස් දැන්වීම හරිද මේ තියෙන ඔක්කොම දැන්වීම හරිද ඉතින් අපි දැනගන්න ඕනි දැන් මෙතන කොච්චර හොඳ අපිට කොච්චර ඉන්ට්‍රස්ට් දැන්වීමක් තිබුණා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට හිතන්න මෙතන තියෙනවා හොඳ සුපිරි ගේම් එකක්. හරිද? මෙතන තියෙනවා හොඳ සුපිරි ගේම් එකක්. හරිද? දැන් ඔයගොල්ලෝ ආවේ alud.com එකට මේ විස්තර දැනගන්න. හැබැයි මෙතන තියෙනවා සුපිරි ගේම් එකක්. ඔයගොල්ලෝ ටක් ගාලා මොකද කරන්නේ? නියම ගේම් එකක් කියලා ක්ලික් කරනවා. හරිද? ඉතින් ඒක කවදාවත් කරන්න එපා. ඊට වඩා හොඳයි ඔයා මේ ගේම් එක මොකක්ද කියලා බලාගෙන Google එකට වෙනම ඇවිල්ලා වෙනම සර්ච් කරලා යන එක ඊට වඩා සේෆ්. මොකද මේ වගේ ඇඩ්වර්ටයිස්මන්ට් මේ වගේ ඇඩ්ස් දාපු මේ වගේ ඇඩ්ස් වලින් ගොඩක් වෙලාට මේ වෛරස් එක තමයි මේ ඇඩ්ස් ඕගොල්ලන්ට මේ විදිහට පෙන්නන්නේ. ඒතර ඉතින් ඕගොල්ලෝ දැනගන්න ඕනේ මේ අන්තර්ජාලය හරි විදිහට පාවිච්චි කරනවා කියන්නේ මේක තමයි. අන්තර්ජාලය හරි විදිහට පාවිච්චි කරනවා කියන්නේ ඕගොල්ලෝ ආපු වැඩේ කරගෙන යන්න දැනගන්න ඕනේ. හරිද? වටේ පිටේ පෙන්නන ඇඩ්ස් වලින් තියෙන ඒවා ක්ලික් කරන්නවත් කොච්චර කියන්නේ දැන්. අනිවාර්යයෙන්ම ඕවා හදන්නේ කියන්නේ මේක ගොඩක් භයානක දෙයක් ඇත්තටම කිව්වොත් දැන් විදි තියෙනවා අපි කැමති මොනවද කියලා හොයාගන්න පුළුවන් විදි තියෙනවා ඕන තරම්. දැන් ඒ කියන්නේ උදාහරණයක් විදිහට දැන් ඔයගොල්ලෝ Instagram Facebook පාවිච්චි කරනවා නම් ඔයගොල්ලෝ ඒකේ සර්ච් කරන දේවල් තියෙනවා උදාහරණයක් විදිහට මම කැමතියි බල්ලොන්ට. හරිද? මම බල්ලොන්ට කැමතියි කියලා මම dogs ඒ කියන්නේ dogs කියලා ඒ බල්ලොන්ගේ රූප වලට like කරනවා ඒවා share කරනවා ඔහොම ඉන්නවා. හරිද? ඉතින් ওই විස්තර ඔක්කොම තියෙනවා Facebook එක ගාව Instagram එක ගාව මම එහෙම කරා කියන විස්තර තියෙනවා. අනිවාර්යෙන් තියෙන්න බෑ. මම බල්ලොන්ගේ පින්තූර වලට like කරා මම ඒවා සර්ච් කරා ඒ විස්තර තියෙනවා. ඒතකොට ඒ විස්තර වලින් මොකද්ද කරන්න පුළුවන්? ඒවා කොහෙන් හරි ලීක් වුණොත් මොකද්ද කරන්න පුළුවන්? අපිට පෙන්වන්න පුළුවන් මේ සුපිරි බල්ලොන්ගේ ෆොටෝස් තියෙන ඇඩ් එහෙම පෙන්වන්න පුළුවන් ඇඩ්වර්ටයිස්මන්ට් මෙන්න මේ වගේ බල්ලෙක් විකුණන්න ඉන්නවා කියලා ඇඩ්වර්ටයිස්මන්ට් පෙන්වන්න පුළුවන්. ඒගොල්ලෝ අඳුර ගන්නවා මම මොනවටද කැමති කියලා. මම මොනවටද කැමති කියලා අඳුරගෙන තමයි මට ඇඩ්වර්ටයිස්මන්ට් පෙන්වන්නේ. ඒතකොට මම අනිවාර්යයෙන්ම ක්ලික් කරනවානේ. මම එහෙම ක්ලික් කරලා කියපුවා මොකද වෙන්නේ? මගේ කම්පියුටර් මම වෛරස් එකක් ඉන්ස්ටෝල් කරගන්නවා මගේ අතින්ම. නේ ඉතින් ඔය වගේ ගොඩක් ගැඹුරට යනවා මේ වෛරස් කතන්දරේ. ඉතින් අපි පස්සේ කාලෙක ඉගෙන ගමු. කොහොම හරි ඕගොල්ලෝ දැනගන්න ඕනේ මොකද්ද ආපු වැඩේ කරගෙන ආපු වැඩේ කරගෙන එහෙම වැඩේ ඉවර කරගෙන යන්න දැනගන්න ඕනේ. හරිද? වටේ පිටේ තියෙන ඇඩ්ස් නම් මොකද ක්ලික් කරන්න යන්න එපා. ඒතර කලින් මේ වෙබ්සයිට් එකට ආවට පස්සේ මේවා මගේ පෙන්නුවේ නැහැ. නේ? කලින් මේ වෙබ්සයිට් එකට ආවට පස්සේ මේ ඇඩ්ස් මුකුත් මට පෙන්නුවේ නැහැ. හේතුව මොකද්ද? මම එහෙම පෙන්වන්න නැති විදියට මේ විදියට ක්‍රමයක් පාවිච්චි කරලා තියෙනවා. හරිද? ඒකයි කලින් පෙන්නුවේ නැත්තේ. හරිද? අර ගේම් ගන්න සයිට්ස් වලට ගියාට පස්සෙත් ඒ මුකුත් පෙන්නුවේ නැත්තේ ඒකයි. දැන් බලන්න මම අර ඒක මෙතන මේ පොඩි තියෙන ඔප්ෂන් එකක් මේ ෂීල්ඩ් එකක් වගේනේ.
shield up for this site කී කොහොම එකක් තියෙනවා. දැන් බලන්න මම ඒක activate කරා. ඒක activate කරාට පස්සේ අර ads ටික පෙන්වන්නේ නැහැ. ඔයගලන්ට පේනවද? අර කලින් ආපු ads ටික පෙන්වන්නේ නැහැ නේද? හරිද? ඉතින් ඒ වගේ ඔයගලන්ට පුළුවන් ඒ වගේ මේ tools පාවිච්චි කරන්න. හරිද? දැන් මේක නම් ඇවිල්ලා මේ මම ඉතින් ඔයගොල්ලෝ මේවා ඉගෙන ගත්ත කියලා පාඩුවක් එන්නේ නැහැ. ඒ හින්දා මම කියන්නම් වෙලාවක් ගියට කමක් නැහැ. ඉගෙන ගත්ත කියලා පාඩු වෙන්නේ නැහැ. මේ browser එක හරිද? දැන් ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් ගොඩක් අය පාවිච්චි කරන්නේ මේකනේ. මෙන්න මේකනේ. Google Chrome කියන එකනේ. මෙන්න මේකට නේද ඔයගොල්ලෝ ගොඩක් අය පාවිච්චි කරන්නේ. මෙන්න මේක වෙන්න ඕනි. හරිද? මට ඒක පෙන්වන්න දැන්. මෙතින් මෙන්න මේ Google Chrome කියන එක වෙන්න ඕනි ගොඩක් අය පාවිච්චි කරන්නේ. හරිද? ඉතින් Google Chrome එකට පවා මේ වගේ extensions ඒ කියන්නේ tools ඇති. හැබැයි මම පෞද්ගලිකව පාවිච්චි කරන්නේ වැඩිපුර මෙන්න මේ Brave කියන browser එක. හරිද? හේතුව කිව්වොත් මේ Brave කියන browser එක Google Chrome එකට වඩා fast. හරිද? fast කියන්නේ මේ on වෙන ස්පීඩ් එකේම හොඳයි. ඒ කියන්නේ slow නෑ. හරිද? Google Chrome පාවිච්චි කරනවා නම් ඔයාට නිකන් slow වගේ නම් ඔයාට පුළුවන් මේ Brave කියන browser එක ඉන්ටර්නෙට් එකට ගිහලා install කරගන්න. කාට හරි කැමැත්තක් තියෙනවා නම් තේරෙන්නේ නැත්නම් මට message එකක් දාන්න. මම වැඩි විස්තර පස්සේ කියන්නම්. හරිද? ඉතින් මේ browser එක අපිට මේ විදිහට install කරන්න පුළුවන්. මේ browser එකෙන් තමයි මම දැන් alu.com එකට ගියේ. හරිද? ඉතින් මේ browser එකේ මේ වගේ පොඩි tool එකක් තියෙනවා. මේ browser එකෙන්මයි දෙන්නේ. මම 아무තු මුකුත් දාන්නේ නැහැ. මේ browser එකේම මේ වගේ පොඩි tool එකක් තියෙනවා. මට කරන්න තියෙන්නේ මේක on කරලා තියන්න විතරයි. on කරලා තිබ්බම මට ads පෙන්නන්නේ නැහැ. තේරුණාද? හරිද? එතකොට මම පොඩි game site එකකුත් ගිහලා පෙන්නන්නම්. free games කියලා. අපි බලමු උඩින්ම තියෙන නැහැ. මේ site එකට අපි යමු. මේ site එක ගිහලා ඔන්න දැන් මම මේ අර ad පෙන්නන මේ blocker එක ඒක ඇවිල්ලා ඇත්තටම කිව්වොත් ad block කරන එකක්. ඒ ad block කරන එක මම දැන් අයින් කරන්න. නෑ මේක නම් ආව. ඔන්න ඒ ad block කරන එක මම අයින් කරන්න. ඒතර බලමු තියෙනවද මොන ads කියලා. නෑනේ. දැනට නෑ. හරිද? දැනට නෑ. මේදී මේ ඇඩ් එක නේද? ඔය යටින් ආවේ දැක්ක. ඔය යටින් ආව එක ඇඩ්ස් එන අපේ නේද? නේ. දැක්කද යටින් ආව ඇඩ් එක? දැක්ක නේද? දැන් මම ආවේ ගේම් ප්ලේ කරන්නනේ. මම ආවේ ගේම් ප්ලේ කරන්න. හරිද? ඒතර මේගොල්ලෝ දන්නා මම ගේම් ගහන්න ආසයි කියලා. ඒතර මොකද වෙන්නේ? අන්න යටින් පෙන්නනවා ගේම්ස් තියෙන තීරුවක්. මට පෙන්නනවා. ඒතර මම ඒක ඔබලෙයි කියලා මේ. මේ දැක්කද මේ? තනිකර මේක ඇඩ් එකන්නේ. පේනවද මේ? මේක ඇඩ් එකක්. හරිද? මේකට අදාළ එකක් නෙමෙයි. හරිද? ඒතර මම ගේම්ස් වල කැමති ඉඳලා මට ගේම්ස් වල පෙන්නනවා. මම ඒව ක්ලික් කරලා එයි කියලා හිතලා. හරිද? ඉතින් ඒ වුණාට එහෙම කරන්න යන්න එපා. තමන් ආපු වැඩේ කරගෙන යන්න. හරිද? ආපු වැඩේ කරගෙන යන්න දැනගන්න ඕනේ තමයි. හරිද? එතකොට මේ දැන් මම මෙතන ආපු අර මේක ඇක්ටිවේට් කරලා පෙන්නන්න. මෙන්න මේක. අර ට්‍රැක් ඒ කියන්නේ බ්ලොක් කරන එක මම ඇක්ටිවේට් කරලා පෙන්නන්න. අර මුකුත් පෙන්නන එකක් නැහැ. හරිද? ඔන්න දැන් මම රවුන්ඩ් කරලා තිබ්බ එකත් එහෙමම තිබ්බදී. හරි දැක්කනේ නේ. දැන් එහෙම ඇඩ් මුකුත් එන්නේ නැහැ. හරි ඉතින් ඔය වගේ ටූල්ස් ඔයගලන්ට පාවිච්චි කරන්න පුළුවන්. දැක්කනේ මේ අර රවුන්ඩ් කරලා තිබ්බ තැන දැන් අර ඇඩ් එක නැහැ. දැක්කනේ? අර ඇඩ් එක නැහැ. හරිද? ඉතින් ඔය වගේ ටූල්ස් ඔයගලන්ට පාවිච්චි කරලා බේරෙන්න පුළුවන්. ඒත් එක්කම හොඳ වෛරස් ගාඩ් එකක් පාවිච්චි කරනවා නම් ඒකිනුත් ඔයගලන්ට පුළුවන් බේරෙන්න. හරිද? හොඳ වෛරස් ගාඩ් එකක් පාවිච්චි කරනවා නම් උදාහරණයක් විදිහට මම දැන් ඒකත් පෙන්නන්නම්. මම හිතනවා ඔයගලන්ට ඒවා පෙන්වනවා කියලා පාඩුවක් වෙන එකක් නැහැ කියලා. හරිද? ඔයගොල්ලෝ මේවා ඉතින් IT කරන අයනේ. දැනගත්තට පාඩුවක් ඉන්නේ නැහැ. හරිද? උදාහරණයක් විදිහට මම පෙන්නන්නම් සයිට් එකක් තියෙනවා මොනවාද කියන්නේ දැන් YouTube එකේ එහෙම තියෙන මොනවාද මේ සින්දු එහෙම ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් සයිට් එකක් තියෙනවා. ඒකේ තිබ්බ නේද? ඔව් මම එකකින් පෙන්නන්නම්කෝ. හරි මේ පෙන්නන්නම්කෝ. හරි මම YouTube එකට යනවා. හරිද? YouTube එකට ගිහිල්ලා මම ගන්නම් මොකක් හරි වීඩියෝ එකක් නිකන් මොකක් හරි වීඩියෝ එකක් ගන්නම්කෝ. හරිද? හරි නිකන් මොකක් හරි වීඩියෝ එකක් මම ගන්නම්කෝ. සින්දුවක් නැද්ද? හරි සින්දුවක් ඕනේ. නිකන් වීඩියෝ මම ගන්නම්කෝ නේ මොකක් හරි පොඩි ක්ලිප් එකක්. මේක මම ගන්නම් විනාඩි 3ක ගන්න. හරිද? මේක මම ඔන්න link එක copy කර ගන්නවා. copy link address. ඊට පස්සේ මම එනවා මේක download කරගන්න site එකක් තියෙනවා mp3 from youtube කියලා. හරිද? ඒ කියන්නේ මේ මට පුළුවන් ඕනම මේ වීඩියෝ එක mp3 එකේ කියන්නේ audio එක download කරගන්න පුළුවන්. හරිද? මම ඔන්න download button එක ඔබනවා. හොඳට බලන් ඉන්න. හරිද? මම ඔන්න download button එක ඔබනවා. download button එක ඔබලා මෙතන මේ මට select කරගන්න පුළුවන් quality එක කියන්නේ audio එක මොන quality එකකින්ද download කරගන්න ඕනේ කියලා. ඉතින් මම දැනට ඔන්න ටග් ගාලා මම මේක ඔබනවා. හොඳට බලන් ඉන්න. මේක මම ඉබුවට පස්සේ මේ මෙතන මොකක් හරි මම ඉබුවට පස්සේ මාව යන්නේ මාව කෙලින්ම අර රීඩිරෙක්ට් වෙනවා කියලා අපි කියන්නේ. මාව කෙලින්ම ගෙනියන්නේ මොකක් හරි වෛරස් එකක් තියෙන හරි මොකක් හරි අපිට ඇත්තට හොඳ නැති වෙබ්සයිට් එකකට තමයි මාව ගෙනියන්නේ. හැබැයි මම ඉන්ස්ටෝල් කරලා තිනවා මෙන්න මේ වෛරස් ගාඩ් එක. හරිද? මේක ඔයගොල්ලෝ දැකලා ඇති ESET කියලා වෛරස් ගාඩ් එකක්. ඉතින් මේ වෛරස් ගාඩ් එකෙන් මට ඒ සයිට් එකට යන්න දෙන්නේ නැති විදියට බ්ලොක් කරනවා. ඔන්න දැන් බලන් ඉන්න. ඔන්න බලන්න මම ක්ලික් කරනවා. කොහොනේ? ඒක මේ පාර ආවේ. මේකින් යන හින්දා වෙන්නේ නැති. බලමු. දැක්කද? ඔන්න ඔය වගේ එකට එනවා. හරිද? ඔන්න දැන් ටග් ගාලා දැක්කනේ. මේ වගේ unwanted content found කියලා මේ ESET කියන මේ ESET කියන මගේ වෛරස් ගාඩ් එකේ මොකද කරේ? ඒ සයිට් එකට මට යන්න දෙන්නේ නැහැ. මේ
go back කියලා මට මේ පස්සාට යන්න තමයි වෙන්නේ. තේරුණාද? ඉතින් මේ විදිහට මේ ඔයගලන්ට පුළුවන් වෛරස් කාඩ් එකක් දාගෙනත් මේ කම්පියුටර් ආරක්ෂා කරගන්න පුළුවන්. නේ මේ වගේ වෛරස් කාඩ් එකක් මොකක් කරද? ඊසෙට්ම විතරක් නෙමෙයි. එක જાති වෛරස් කාඩ් ගොඩක් තියෙනවා. මොකක් හරි වෛරස් කාඩ් එකක් දාගෙන මේ වගේ වෛරස් වලින් ඔයගලන්ට ආරක්ෂා වෙන්න පුළුවන්. හරිද? නිකමට පොඩ ඔයගලගේ දැනුමට තමයි අමතර දැනුමට තමයි ඒක කිව්වේ. හරිද? හරියන අපි බලමු ඊළඟ කාරණේ මොකක්ද කියලා. ඒ විදිහට Taman දැනගන්න ඕනේ මේ තමන්ගේ ආරක්ෂාව තමා සතුයි. හරිද? තමන් දැනගන්න ඕනේ තමන් වැඩේ කරගෙන ෂේප් එකේ මාරු වෙන්නේ. හරිද? වෛරස් එහෙම දාගන්නේ නැතු. හරි. එතකොට බලන්න ඊළඟ අන්තර්ජාලයේ නොගැලපෙන වෙබ් පිටු හා සම්බන්ධ වීම නිසා මානසික විකෘතිතා ඇතිවීමෙන් තමාටද සමාජයටද අවඩක් සිදුවීම. හරිද? ඒ කියන්නේ මොකක්ද? ඒ කියන්නේ මෙහෙමයි. දැන් මම කියවනේ අන්තර්ජාලයේ නැති දෙයක් නැහැ. හරිද? අන්තර්ජාලයේ නැති දෙයක් නැහැ. හරිද? ඒතර මේ නොගැලපෙන වෙබ් පිටු හා කියලා කියන්නේ දැන් මෙහෙමයි. සාමාන්‍යයෙන් ඉන්ටර්නෙට් එකේ ගත්තම මිනි මරණ ඒවා. හරිද? එතකොට අතපය කපන ඒවා, ඒව විකුණන ඒවා. හරිද? මේ හැමදේම මේකේ තියෙනවා. හරිද? ඒ කියන්නේ මේ අපිට මේ නිකන් ගිහලා සර්ච් කරලා ගන්න බෑ. හරිද? මේ ඉන්ටර්නෙට් එක ගත්තම අපි මේ ඉන්ටර්නෙට් එකෙන් අපි මේ සර්ච් කරලා බලන්නේ 100ට හරිම පොඩි ගාණක්. 100ට මං හිතන්නේ 30යි. 30යිද? මට හරියට මතක නැහැ. 130ක් වගේ පොඩි ප්‍රමාණයක් තමයි අපි දන්නේ. හරිද? 70ක විතර අපිට යන්න බැරි කොටසක් තියෙනවා. හරිද? 70ක විතර ඩාර්ක් වෙබ් කියලා ඔයගොල්ලෝ අහලා ඇති. අපිට යන්න බැරි කොටසක් තියෙනවා. ඉතින් මේකේ තනිකර මඩ්ද්‍රව්‍ය විකුණන ඒවා. එතකොට මොනවාද? හිට්මෑන්ස්ලා අර මිනි මරණ අය කුලියට මිනි මරණ අය සල්ලි දීලා ගන්න ඒවා. ඉතින් ওই වගේ නොගැලපෙන දේවල් ගොඩක් තියෙනවා අන්තර්ජාලේ. හරිද? අපි දැනගන්න ඕනේ මොකද්ද? දැන් ඇත්තනේ දැන් මේ වගේ වෙබ් පිටු වලට ගිහලා දැන් මොකක් හරි මරණ එකක් එහෙම දැක්කොත් නිකන් මානසික විකෘතිතාවය තියෙනවා නේද? සමාජයෙන් ඒකේ අපේ මනසට අපේ ඔළුවට එච්චර එක හොඳ නැහැ. හරිද? ඉතින් ඒ වගේ වෙබ්සයිට් වලින් ගැලවිලා Tamanට වැදගත් දේවල් විතරක් කරගෙන Taman දැනගන්න ඕනේ හැම වෙලේම. හරිද? ඒතර පෞද්ගලිකත්වයට හානි වන ලෙස පින්තූර සහ වීඩියෝ පට විකෘති කර නිපදීම. ඒකත් ලොකු රිස්ක් එකක් තියෙන දෙයක්. තේරුණාද? ඉතින් හිතන්න ඔයා මේ Facebook දාලා. හරිද? ඔයා Facebook ඔයාගේ ෆොටෝ එහෙම හොඳට දාලා තියෙනවා. හරිද? ඒතර ඔයාගේ තරහකාරයට පුළුවන් මොනවා කරන්නද? ඔයාගේ තරහකාරයට පුළුවන් ඔයාගේ ෆොටෝස් අරගෙන, ඒ කියන්නේ මම මෙහෙම කියන්නම්කෝ. ඔයා Facebook ඉන්නවා. හැබැයි ඔයා Instagram නැහැ. ඔයා Facebook ඉන්නවා, ඔයා Instagram නැහැ. ඔයා Facebook එක ප්‍රොෆයිල් එක ලස්සනට හදාගෙන තියෙනවා. ඔයාගේ ෆොටෝස් දාලා නම් එක ඇක්ෂන් දාලා ඔයාගේ Facebook ප්‍රොෆයිල් එක ලස්සනට හදාගෙන තියෙනවා. හරිද? ඔයාගේ හතුරෙක් ඉන්නවා. එහෙම නැත්නම් හතුරෙක් වෙන්න ඕනේ නෑ. ඔයා දන්නේ නැති කෙනෙක් ඉන්නවා. එයාට මොකක් හරි හොර වැඩක් කරන්න ඕනේ. මොකක් හරි හොර වැඩක් කියන්නේ මොකක් හරි ජාවාරමක්, සල්ලි මොකක් හරි මද්ද්‍රව්‍ය ජාවාරමක් කියලා අපි හිතමුකෝ. ඒතොර එයාට මේ Instagram account එක කරා තමයි එයාට මේක කරගන්න ඕනේ. හරිද? ඒතොර එයාට මොකද කරන්න පුළුවන්? එයාට පුළුවන් ඔයා Instagram නෑනේ. ඔයාගේ Facebook එකේ තිබ්බ ෆොටෝස් ටික අරගෙන ඔයාගේ නමට බොරු Instagram account එකක් හදන්න එයාට පුළුවන්. ඊට පස්සේ ඔයාගේ නමින් ඔයාගේ ෆොටෝස් දාගෙන එයාට කරන වැරදි හැමදේම කරලා දාන්න පුළුවන්. හරිද? ඒතර අහුවෙන්නේ කවුද? අහුවෙන්නේ ඔයා. හරිද? ඉතින් මේ වගේ දේවල් තියෙනවා. ඒ කියන්නේ හැම වෙලේම පරිස්සම් වෙන්න ඕගොල්ලෝ ඉන්ටර්නෙට් එකට ෂෙයා කරන ෆොටෝස් ගැන හැම වෙලේම පරිස්සම් වෙන්න. ලොකුවට එහෙම සෝෂල් වෙන්න යන්න එපා. හරි? ඒ කියන්නේ ඉන්ටර්නෙට් එකත් එක්ක එහෙම ලොකුවට ෆොටෝස් දාන්න ඕගොල්ලන්ට එහෙම ලොකු ප්‍රශ්නයක් නැහැ. ඔය කවදා හරි දවසක ලොකු තැනකට කියන්නේ ප්‍රසිද්ධ කෙනෙක් එහෙම වුණොත් හරිද? ප්‍රසිද්ධ තැනකට ගිහලා මොකක් හරි කියන්නේ හතුරු එහෙම ඉන්නේ. කියන්නේ හොඳ ලොකු සල්ලිකාරයෙක් එහෙම වුණොත් වැඩි ඒ වගේ පොඩ්ඩක් ගැලවිලා ඉන්න. මොකද දැන් හොඳ සල්ලිකාරයෙක් කියන්නේ අනිවාර්යයෙන්ම එතකොට හතුරු වැඩිනේ. ඉතින් හතුරු වැඩි වුණාම මේ මොකද වෙන්නේ? අර වගේ දේවල් කරන්න ඉඩ තියෙනවා. හරිද? වැරදි දෙයකට වහව කරන්න පුළුවන්. ඒ වගේ දේවල් කරන්න ඉඩ තියෙනවා. ඉතින් හැම වෙලේම බලන්න තමන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරගෙන ඉන්න තමන් දැනගන්න ඕනේ. හරිද? ඉතින් ඒ වගේ තව අවශ්‍යතාවය තමයි බුද්ධිමය දේපල සොරා ගැනීම. නේ කියන්නේ දැන් මෘදුකාංග හෝ කලා නිර්මාණ අනවසරයෙන් පිටවත් කිරීම. ඉතින් මේක නම් සෑහෙනටම වෙන දෙයක්. නේ උදාහරණයක් විදිහට ගත්තොත් මට කියන්න ඔයාගේ කම්පියුටරේ ඔයා මේ වෙලාවේ ඉන්ස්ටෝල් කරලා තියෙන softwares වලින් කීයකට නම් සල්ලි ගෙව්වද? හරිද? හරිනම් ඒ ඔක්කොටම සල්ලි ගෙවලා තමයි අපි ගන්න ඕනේ. මේ මං උනත් හරිද? මේ දැන් මේ තියෙන OS එක Windows කියන එක. එතකොට මේ පාවිච්චි කරන web browsers වෙන්න පුළුවන් Word කියන්නේ Office file එක කියන්නේ මේ documents edit කරන ඒ software එකෙන් පුළුවන් මොකක් වුණත් අපි හරිනම් ගන්න ඕනේ සල්ලි දීලා. අපි හරිනම් ගන්න ඕනේ සල්ලි දීලා. හැබැයි සමහර මිනිස්සු මොකද කරන්නේ? ඒ සල්ලි දීලා ගන්න ඕන එක හොරෙන් කොපි කරලා හරිද? ඒ කියන්නේ සමහර විට එයා සල්ලි දීලා ගන්නදී ඊට පස්සේ අනිත් මිනිස්සුන්ට නිකම් බෙදලා දෙනවා. ඉතින් මේ නිකම් බෙදලා දෙන එකක් තමයි අපි මේ ගන්න. හරි ඉතින් මේ තනිකර වෙන්නේ මේ බුද්ධිමය දේපල සොරා ගැනීමක් තමයි එතනදි සිද්ධ වෙන්නේ. හරිද? අපි නෙමෙයි හොරකම් කරන්නේ. හොරකම් කරන්නේ වෙන එක්කෙනෙක්. එයා හොරකම් කළා නිකම් මිනිස්සුන්ට බෙදලා දෙනවා. ඉතින් කොච්චර වුණත් ඒකේ වක්‍රාකාරකව අපි කරන්නේ හොරකමක් තමයි. බුද්ධිමය දේපල සොරා ගැනීමක් තමයි අපි කරන්නේ. හරිද? ඉතින් ඒ වගේ අවාසි දේවලුත් තියෙනවා. හැම දෙයකම අවාසියක් තියෙනවා වගේ තොරතුරු සම්නිධිත තාක්ෂණය මේ වගේ අනිසි ප්‍රතිඵල අවාසි තියෙනවා. ඉතින් මේවා මතක තියාගන්න නිකන් ඇහුවොත් මේ ඇප් වීම ගැන ඔයගොල්ලන්ට හොතට පැහැදිලි කරන්න පුළුවන්. නොගැලපෙන මිතුරන් ඇසුරට පත් වීම ගැන ඔයගොල්ලන්ට පැහැදිලි කරන්න පුළුවන් උත්තරේට. වෛරස් ගැන පැහැදිලි කරන්න පුළුවන් නේ. නොගැලපෙන වෙබ් පිටු ගැන කියන්න පුළුවන්. එතකොට මේ වගේ මේ මම හයිලයිට් කරලා තියෙන ටික පොඩ්ඩක් මතක තියාගන්න. පැහැදිලි
පැහැදිලි කරන්න આવත් ඔයාලගේ භාෂාවෙන් අර මං කියලා දුන්නා වගේ දැන් මං කියලා දුන්නේ කොහෙන්වත් දැකලා නෙමෙයිනේ. ඒ වගේ මං කියලා දුන්නා වගේ ඔයා ලිඛිත භාෂාවෙන් ලියන විදියට පේපරේ ලියලා දාන්න. හරිද? ලකුණු හැම පිටිම හම්බ වෙනවා. හරි. මේ තව දින මේ ශාරීරික ක්‍රියාකාරීත්වය අඩු වීමේ ස්ථූලභාවය ඇතිවීම. ඔයා පැය 24ම කම්පියුටර් ඉස්සරහ ඉඳන් ඉන්නවනම් මොකද වෙන්නේ? ඔයාගේ ශාරීරික ක්‍රියාකාරීත්වය අඩු වෙනවා. ඔයා තනිකර ඉඳගෙන ඉන්නේ. ඒතකොට අනිවාර්යයෙන්ම ස්ථූලභාවය ඇති වෙනවා නේ. ඒතකොට හුදකලා බව. හුදකලා බව කියන්නේ නිකන් මේ හුදකලා බව කියන්නේ මොකක්ද දන්නවද? හොඳම උදාහරණය තමයි ඔයා හිතන්න ගේම් ගහනවා කියලා දවසම ඉතින් දැන් ගේම් ගහන්න පටන් ගත්තම එපා වෙන්නේ නැහැ. දවසම හරි ගහන්න පුළුවන්. හරිද? හැබැයි කොයි වෙලාවක හරි කරන්ට් එක ගියාට පස්සේ තමයි ඔයාලට තේරෙන්නේ. ඔයා කොච්චර වෙලාවක් නම් කාමරේටලා තනියම හුදකලාව ගේම් ගහලා හිටියද කියලා. ඔයා පවුලෙන් කොච්චර ඈත් වෙලාද කියලා. ඔයාට පවුලේ තිබෙන ඒ පවුලේ තියෙන අවස්ථා කොච්චර මගහැරුණාද කියලා. නේ? පවුලේත් එක්ක සතුටින් ඉන්න තියෙන වෙලාව කොච්චර මගහැරුණාද කියලා තේරෙන්නේ අර වගේ කරන් ගිහිල්ලා හරි මොකක් හරි කැඩිලා හරි ඒ වගේ වෙලාවක තමයි තේරෙන්නේ. ඉතින් ඒ හුදකලා බව කියන එකත් ලොකු ගැටලුවක්. හරි. ඒ හින්දා හැම වෙලෙම දැනගන්න ඕනේ තමන්ගේ තරම දැනගි තමන්ට අවශ්‍ය දේවල් ටික අරගෙන අනවශ්‍ය දේවල් වලින් බේලින් දැනගන්න ඕනේ. ඒ ගේම් එකක් ගහුවා කියලා මුකුත් වෙන්නේ නැහැ. ඒ වුණාට මේ හැම දෙයකටම ලිමිට් එකක් තියෙන ඕනම දෙයක් ඕනෑමට වඩා එපා කියලා නේ කියන්නේ. ඉතින් හැමදේම ඕනට වඩා ඕනේ නැහැ. දැන් පාඩම් කරන එක උනත් ඕනට වඩා ඕනේ නැහැ. ඒතකොට මොකක්වත් ඔලුවට යන්නේ නැතුව යනවා. හරි. ඉතින් ඔයගොල්ලෝ පාඩම් කරද්දී උනත් දැනගන්න ඔලුවට රිලැක්ස් වෙන්න විදියට පොඩ්ඩක් මේ වතුර ටිකක් බීලා එළිය රවුමක් ගහලා ටීවී පොඩ්ඩක් බලලා ෆිල්ම් එකක් කීමින් දීට බලලා සතියකට සැරයක් වගේ ෆිල්ම් එකක් කීම බලලා සින්දු පොඩ්ඩක් පැයකට සැරයක් වගේ සින්දුවක් කීම අහලා ඔළුව රිලැක්ස් කරගෙන පාඩුවේ පාඩම් ගෙට්ටි කරගන්නත් ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. හැමදේම ඕනට වඩා ඕනෙම නැහැ. හරිද? ඒතර හොඳ නැහැ. හරිද? يعني ඕනම දෙයක් ඕනට වඩා හොඳ නැහැ. හරිද? ඉතින් මේ වගේ දේවලුත් එමේ තමන්ට අවශ්‍ය දේවල් ටික කරගෙන ෂේප් වෙන්න තනිකර ඒක තමන් දැනගන්න ඕනේ. තමන්ගේ හිත පාලනය කරගන්න. හරිද? හරි. ඒතර බලන්න අපි කතා කරා මේ තොරතුරු ආසන්නයේ තාක්ෂණයේ යෙදිලා තියෙන ශේෂ්ත්‍ර 8ක් ගැන අපි කතා කරා. පොඩ්ඩක් කතා කරා මොකද කොහොමද යෙදිලා තියෙන්නේ කියලා. ඉතින් මේ හැම එකම මතක තියාගන්න හරිම ලේසි. සාමාන්‍ය ඉදින්දා ජීවිතේ අපිට මේ පේන්න තියෙන දේවල්ම තමයි මේ තියෙන්නේ නේ. මතක තියාගන්න එච්චර අමාරු නෑ. හරිද? හරි. එතකොට අපි අනිසි ප්‍රතිඵල ගැන කතා කරා, වාසි ගැන කතා කරා, මේ වගේ ගොඩක් දේවල් ගැන කතා කරා. ඉතින් තනිකර මේ පාඩම තියෙන්නේ මේ ඔයගලන්ට මේ තොරතුරු ආසන්නයේ තාක්ෂණ කියන්නේ මොකක්ද කියලා දෙන්න තමයි මේ පාඩම දාලා දීලා තියෙන්නේ. හරිද? ඉතින් හරි. මේ දේවල් හැම එකම ගැන අපි කතා කරලා ඉවරයි. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන ටික විශේෂ මාතෘකාවක් පරිගණකයේ පරිණාමය. කියන්නේ ඉස්සර ඉඳන් කොහොමද පරිගණකයේ මේ දියුණු වෙගෙන ආවි කියන එක ගැන තමයි අපිට කතා කරන්න තියෙන්නේ. හරිද? ඉතින් පරම්පරා පහකට බෙදලා මේක ගැන අපිට කතා කරන්න තියෙනවා. ඉතින් මේ හැම එකක් ගැනම මම කතා කරනවා ඔයගලන්ට ඊළඟ ලයිව් ක්ලාස් එකේදී. ඊළඟ ලයිව් ක්ලාස් එකේ තමයි මම මේ ටික කතා කරන්නේ. මොකද මේ ටික අපිට පොඩ්ඩක් වෙනස් විදියකට මතක තියාගන්න ඕනේ මේවා. ඒකයි. හරිද? මේවා මතක තියාගන්න ඕනේ. ඒ හින්දා මම මේක ඔයගලන්ට ඒ වෙලාවෙම කටපාඩම් කරවන්න තමයි බලන්නේ. කොහොමද කටපාඩම් කරනවා ඒ වෙලාවෙම. ඒ හින්දා මේක කරන්නේ ලයිව් ක්ලාස් එකේදී. ඒතකොට අපිට ඊළඟ සිකුරාදා ලයිව් ක්ලාස් එකේදී මේ වගුව කරන්න තියෙනවා. පරිගණකයේ පරිණාමයේ කියන කොටස ඉඳන් මේ ටික කරලා පළවෙනි පාඩම ඉවර කරන්න තියෙනවා. ඊට පස්සේ අපි පළවෙනි පාඩමේ දා ඉවර කරලා ඊට පස්සේ අපි අර ඉතුරු කරගත්ත ප්‍රශ්න හතරක් තියෙන්නේ. ඒ ප්‍රශ්න හතරත් සාකච්ඡා කරනවා. ඒ නෝට් එකක් දාගන්නවා. එතකොට සිකුරාදා වෙද්දී තනිකර පළවෙනි පාඩම ඉවරයි. පළවෙනි පාඩම ඉවරයි. දෙවෙනි පාඩමත් අපි ඉවර කරලා තියෙන්නේ. රැන්ඩම් ටෙස්ට් එකකින් එකත් ඉවරයි. ඒත් එක්කම එතකොට ඊළඟ දවසෙන් අපිට පුළුවන් ටක් ගාලා තුන්වෙනි පාඩමට යන්න. හරි ලස්සන පාඩමක් ගණන් හදන්න තියෙන්නේ. ගණන් හදන්න තියෙනවා කියමු. බය වෙන්න එපා. මරු පාඩමක් එක කියන්නේ. සුපිරි පාඩම. ගියාට පස්සේ තේරෙයි. හරි පාඩමට ගියාට පස්සේ තේරෙයි. හරිද? හරි. එතකොට මම කියව විශේෂ පණිවිඩයක් කියන්න තියෙනවා කියලා. විශේෂ පණිවිඩය කියන්නේ මේකයි. ඕගොල්ලෝ 5 දෙනෙක් ඉන්නවනේ. ඔව් ක්ලාස් එකේ 5 දෙනෙක් ඉන්නවා. 5 දෙනාගෙන් කී දෙනෙක්ට ටෙලිග්‍රෑම් තියෙනවද කියලා තමයි මගේ ප්‍රශ්නේ. මොකද ටෙලිග්‍රෑම් ඒ කියන්නේ ටෙලිග්‍රෑම් මෙහෙමයි. WhatsApp එකට වඩා දැන් ඔයගොල්ලෝ දන්නවනේ ඉතින් දැන් කොවිඩ් කාලේ ටෙලිග්‍රෑම් ගොඩක් ජනප්‍රිය වෙලාවනේ. ඉතින් මේ WhatsApp එකට වඩා ගොඩක් වාසි තියෙනවා ටෙලිග්‍රෑම් එකේ නේ. ඔයගොල්ලෝ දන්න අය ඇති ටෙලිග්‍රෑම් එකේ අපිට පුළුවන් ක්විස්. ඒ කියන්නේ ඔයගොල්ලන්ට ලේසිම ප්‍රශ්න දෙන්න පුළුවන්. ටක් ගාලා කියන්නේ මට ටක් ගාලා ප්‍රශ්න ටයිප් කරලා ඔයගොල්ලන් දෙන්න පුළුවන් උත්තර හතරක් තෝරන්න තියෙන විදියට. හරිද? ඔයාලට කරන් තියෙන හරි උත්තරය ඔබන්න විතරයි. හරිද? ඒතර හරි උත්තරේ මොකක්ද කියලා ඔයාලට පෙන්නනවා. වැරදි උත්තරේ මොකක්ද කියලා ඔයාලට පෙන්නනවා. ඉතින් ඒක අපිට ප්‍රයෝජනයට අරගෙන දැන් අපි IT කරන අපි අපේ සබ්ජෙක්ට් එක IT නේ. අපි දැනගන්න ඕනේ තොරතුරු ආසන්නයේ තාක්ෂණයේ උපරිම ප්‍රයෝජනයක් ගන්න අපි දැනගන්න ඕනේ. හරිද? අනිවාර්යයෙන්ම හරිද? මේක වෙන සබ්ජෙක්ට් එකක් නෙමෙයි මේ IT නේ. එහෙනම් ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම වහාම ඊළඟ දවසට කලින් ටෙලිග්‍රෑම් හදාගන්න තේරෙන්නේ නැත්නම් ටක් ගාලා මට මෙසේජ් එකක් දාන්න. ටෙලිග්‍රෑම් මම හිතන්නේ ඔයගොල්ලෝ ඇති ඔයගොල්ලෝ ඔක්කොම ඇති කොවිඩ් කාලේ හදාගත්තනේ. බැරි වෙලාවට ටෙලිග්‍රෑම් නැත්නම් මට ටක් ගාලා මෙසේජ් එකක් දාන්න මම කියලා දෙන්න කොහොමද හදාගන්නේ කියලා. පුළුවන් තරම් තනියම හදාගන්න බලන්න. ඔයගොල්ලෝ IT කරන්නේ. හරිද? ඔයගොල්ලෝ IT කරන්නේ. හරිද? තනියම හදාගන්න බලන්න. IT තේරුම් ගන්න මේ මහලුකු දෙයක් ඕනේ. පොඩ්ඩක් ඉංග්‍රීසි පුළුවන් නම් පොඩ්ඩක් කියවන්න පුළුවන් නම් කියලා තේරුම් ගන්න පුළුවන් නම් එච්චරයි ඕනේ. හරිද? දන්නේ නැති වචන තිබ්බොත් Google Translate එකට ගිහලා ගහලා බලන්න. හරිද? මම කරන්නේත් එහෙම තමයි. අපි හැමදේම දන්නේ නැහැ අපි. හරිද? හරි. එතකොට ඊදේ ටෙලිග්‍රෑම් හදාගන්න. එතකොට අපි ඉස්සරහ ටෙලිග්‍රෑම් ගෲප් එකකින් තමයි වැඩේ
වැඩේ ඉස්සරහට කරගෙන යන්න බලාපොරොත්තු වෙන්නේ. හරිද? හැබැයි WhatsApp group එකෙන් අයින් වෙන්න එපා. මොකද Telegram සාමාන්‍යයෙන් බැලෙන්නේ නැහැ නේ. සාමාන්‍යයෙන් Telegram රෑන groups ගොඩක් තියෙනවා. Telegram ගත්තාම WhatsApp එකේ නෙමෙයිනේ කියන්නේ. අපි ඇඩ් කරන්න එහෙම පුළුවන් අනිත් අනිත් අයට. ඒතර groups එකම ගොඩක් තියෙන හින්දා WhatsApp group එකක් තිබ්බ දැන් Telegram group එක හදාගන්න අපිට ප්‍රශ්න කරන්න. හරිද? අපිට පුළුවන් ලේසියෙන්ම මට ඔයගලන්ට දවසට ප්‍රශ්නයක් ගන්න නිකන්. පොඩි MCQ එකක් ගන්න දවසට මට ඔයගලන්ට දාන්න පුළුවන්. හරිද? ඔයගලන් කරන් තියෙන ටක් ගාලා උත්තර හතර බැලුවා. හරි උත්තරේ මොකක්ද කියලා ඔබලා බැලුවා. හරිනම් ඒ වෙලාවෙම වැටෙනවා. වැරදි නම් ඒ වෙලාවෙම වැටෙනවා. උත්තරෙත් ඒ වෙලාවෙම වැටෙනවා. අපිට පොඩ්ඩක් ඒක වැදගත් වෙයි නේ. දවසට එක ප්‍රශ්නයක් කරාට හිතන්න අපි මාසෙකදී ප්‍රශ්න MCQ 30ක් කරලා. හරිද? ඉතින් ඒ වගේ පොඩ අපි වැඩේ කොට දාගෙන යමු. හරිද? එහෙනම් හැමෝම Telegram හදාගන්න අනිවාර්යයෙන්ම හදාගන්න තේරෙන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් මට මැසේජ් එකක් දාන්න. ඒතර ඒක තමයි ඔයගලන්ට දෙන්න තියෙන පණිවිඩේ. හරිද? හරි. එතකොට ක්ලාස් ෆීස් ගෙවුවේ නැතේ ඉන්නවා. එතකොට ක්ලාස් ෆීස් ගෙවුවේ නැති අය මට ක්ලාස් ෆී එක ගෙවලා අනිවාර්යයෙන්ම මේ රිසිප්ට් එක ගන්න. මොකද සමහර විට ඔයගොල්ලෝ ගෙවලත් ඇත්තේ ගෙවලා තිබුණා මට හොයාගන්න අමාරුයි මේ හරියටම කවුද ගෙව්වේ ක්ලාස් ෆී එකද ඒ ගෙවලා තියෙන කියලා හොයාගන්න අමාරුයි රිසිප්ට් එක නැතුව. ඉතින් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ මේ ඔන්ලයින් ගෙවනවා නම් ඒ රිසිප්ට් එක හරි කමන්නේ නැහැ. ස්ක්‍රීන්ෂොට් එක හරි කමන්නේ බැංකුවකට ගිහලා ගෙවනවා නම් ඒකේ ෆොටෝ එකක් හරි කමන්නේ මට අනිවාර්යයෙන්ම ප්‍රයිවට් මේ WhatsApp එවන්න. මොකද නැතුව ඔයගොල්ලෝ ෆී එක ගෙවලා වැඩක් නැහැ. මට හොයාගන්න බෑ ගෙව්වද කවුද ගෙව්වේ ක්ලාස් එකට මේ ගෙවලා තියෙන්නේ වෙන කොහෙන් හරි ආපෙකද කියලා මට හොයාගන්න බැරි වෙනවා. එහෙනම් අනිවාර්යයෙන්ම රිසිප්ට් එක මට ප්‍රයිවට් එවන්න WhatsApp මැසේජ් එකක් විදියට. හරිද? හරි එහෙනම් අපි ඊළඟ දවසේ ක්ලාස් එකෙන් හම්බෙමු. අර ප්‍රශ්න හතර ඉතුරුණු ප්‍රශ්න හතර ගැන අපි සාකච්ඡා කරමු. ඊට පස්සේ පළවෙනි පාඩමේ මේ ඉතුරුණු කොටස ගැන අපි කතා කරමු. හරිද? හරි. එහෙනම් හැමෝටම thank you. රෙකෝඩින් බැලුවට. එතකොට මේ වෙනකම් බැලුව කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේ ගොඩක් හොඳයි. අනිවාර්යෙන් බලන්න ඕනේ හැමෝම. හරිද? අනිවාර්යෙන් බලන්න ඕනේ මේ රෙකෝඩින් විදියට දාන්න මාත් කැමති නෑ. මාත් කැමති ලයිව් එකක් විදියට කරන්න. ඒ වුණාට දැන් අපිට මේ අපි ගොඩක් පස්සෙන් ඉන්නේ මේ ඇවිල්ලා අගෝස්තු. හරිද? හෙට අගෝස්තු. තව විනාඩි 20කින් අගෝස්තු. හරිද? ඒතකොට අගෝස්තු කියන්නේ මේ අවුරුද්දේ හිතන්නකො අවුරුද්දේ භාගයට වඩා ඉවරයි. අවුරුද්දේ භාගයකට වඩා ඉවරයි කියන්නේ අපි හරිනම් 10 වසරේ අච්චුපතුනුත් භාගයකට වඩා ඉවරෙන්න ඕනේ. ඒ වුණාට අපි තාම ඉන්නේ දෙවෙනි පාඩමේ. හරිද? දෙවෙනි පාඩම දැන් ඊළඟ දවසේ නම් පළවෙනි පාඩමයි දෙවෙනි පාඩමයි දෙකම ඉවර කරනවා. ඒ කියන්නේ දෙවෙනි පාඩම ඉවරයි පළවෙනි පාඩමේ අපි ඒකත් ඉවර කරලා දාලා තුන්වෙනි පාඩමට යනවා. හරිද? ඉතින් හින්දා පොඩ්ඩක් අපි රෙකෝඩින් විදියට පොඩ්ඩක් කැප වෙලා කරගෙන යමු ෂේප් එකේ. ඉතින් ෂේප් එකේ බලාගෙන යන්න මේ රෙකෝඩින්ස් ටිකත් හරි එහෙනම් අපි ඊළඟ දවසේ ක්ලාස් එකෙන් හම්බෙමු. මොනවාරි අද කතා කරපු දේවල් ගැන මොනවාරි ප්‍රශ්න තියෙනවා නම් WhatsApp message එකක් දාන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. මම හැම වෙලේම ඔයගලන්ට කියලා දෙනවා රෙකෝඩින් එකත් ලයිව් ක්ලාස් එකක් විදිහටම කරන් යන්න අපි බලමු කියලා. ඒ කියන්නේ මෙහෙමයි. මොනවාරි මම කියලා දෙන අතරතුර ප්‍රශ්නයක් ආවා නම් වීඩියෝ එක පෝස්ට් කරා ප්‍රශ්නේ කොලේක ලියාගත්තා. ඊළඟ දවසේ ලයිව් ක්ලාස් එකේදී හරි. එහෙම නැත්නම් මට WhatsApp message එකක් දාලා ප්‍රශ්න අහන්න තමයි තියෙන්නේ. හරිද? හරි එහෙනම් අපි ඊළඟ දවසේ සිකුරාදාදී ක්ලාස් එකෙන් හම්බෙමු. එහෙනම් හැමෝටම good night. good night ද good morning ද good afternoon ද කියන්න මම දන්නේ නැහැ. ඔයගොල්ලෝ බලන වෙලාවනෝ කැමති එක දාගන්න. හරිද? good night good afternoon good morning කැමති එකක් දාගන්න. ඔයගොල්ලෝ බලන වෙලාවනෝ තමයි ඒක තීරණය වෙන්නේ. හරිද? මට රෑ හින්දා මම කියනවා good night කියලා. හරිද? එහෙනම් අපි ඊළඟ දවසේ ක්ලාස් එකෙන් හම්බෙමු හැමෝටම